අයිබෝන් පමණට වඩා එදිනු පළතුරක් කඩාගන්නා ආකාරයෙන් කිසියම් කෙනෙකුගේ මොවින් අපිට පහස්සුවෙන්ම ප්‍රඥා සම්පන්න වචන නෙලාගන්නට පුළුවන් කියලා කියනවා. ඒ වගේම යම් කෙනෙක්ට තමන්ගේම වචනවලින් ඉතාම කුඩා දෙයක් වුණත් ඉතාම බෙහෙවින් අසීරු කටයුත්තක් බවට පත් කරන්නත් පුළුවන්. මෙහෙම කියන්නේ තාගෝර්තුමා. දැන් අර පළතුරු වගේ වචන කඩාගන්න පුළුවන්කම තියෙන්නේ එහෙම සරුසාර වචන තියෙන තැනකි. එහෙම සරුසාර අදහස් තියෙන මිනිස්සු තවත් කෙනෙකුට උපකාර පිණිස තමන්ගේ වචන භාවිතා කරනවා. එතකොට තවත් තැනකින් තවත් තැනකට සිතුවිලි ගමන් කරමින් යහපත් ආකල්ප නිර්මාණය කරනවා. මේක සාමාන්‍යයෙන් කෙනෙක්ට කියන්න පුළුවන් සාහිත්‍යකරුවාගේ අරමුණ බවට පත්වන්නේ කෙනෙක්ගේ සිතුවිලි යහපත් කරන එක. එහෙම නැත්නම් සිතුවිලි වලට පෝෂණය ලබා දෙන එක. තවත් විදිහකට කිව්වොත් එහෙම ප්‍රඥා සම්පන්න බව මනසක ඇති කරන එක. දැන් අපි සාහිත්‍ය පිළිබඳවයි ලිවිසැරි ප්‍රේමය වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ නිරන්තරයෙන්ම විවිධ මාතෘකාගතව. අද අපි බලාපොරොත්තු වෙනවා මේ ධනාත්මක සාහිත්‍යය මෙහෙම කොටසකට වෙන් කරගෙන කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සාහිත්‍ය හැම විටම ධනාත්මකද? මේ වගේ දේවල් එක්ක විශේෂයෙන්ම මේ ධනාත්මක චින්තනය, ධනාත්මක සිතුවිලි පැද්දවීම, ඒ වගේම මේ ආදී වූ මාතෘකා පිළිබඳව සමාජයේ කතා බහට ලක් වෙන නිසා ඒහා සබැඳී ඒ වගේම ඒ විෂය පිළිබඳව කතා කරන්නට පුළුවන් විද්වතුන් තිදෙනෙක් කැඳවාගෙන අපි ඒ පිළිබඳව අද ලිවිසැරි ප්‍රේමයේදී ඔබත් එක්ක කතා කරන්න හිතුවා. කැලුම් වැලිගම ඔහු අපිත් එක්ක සම්බන්ධ වෙනවා නිරන්තරයෙන්ම. අයිබෝන් කැලුම්. ඒ වගේම ගාමිණී කුමාර විතාන මහත්මයා. අයිබෝන්. ඒ වගේම බාති අර්ථනායක. අයිබෝන්. තුන්දෙනාම අඳුරන මුහුණු නිසා වැඩි විස්තර වලින් තොරව අපිට පුළුවන් අපේ මාතෘකාවට ප්‍රවිෂ්ඨ වෙන්න. මම කැමති කැලුම් වැලිගම අපේ යොවුන් ලේඛකයාගෙන් පටන් ගන්න. දැන් සාහිත්‍යකරුවාගේ කාර්යභාරය හොයනකොට දැන් සාහිත්‍යයේ විවිධ ප්‍රවර්ග වලට බෙදා වෙන් කරලා අපිට කතා කරන්න පුළුවන්. දැන් අපි මේ සියලු දෙනාගේම වගකීම සහ අරමුණ පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් අරගෙන අපි අපේ මාතෘකාවට පාරක් හොයාගන්න උත්සාහ කරමු. ඔබට ආරම්භයක් ලබා ගන්න ආරාධනා කරනවා. මම හිතන්නේ මේ සාහිත්‍ය කියන පුළුල් විෂයේ විවිධාකාර වර්ගීකරණයන් තියෙනවා, විවිධාකාර නිර්මාණ බිහි වෙනවා. ඉතින් මම හිතන්නේ සාහිත්‍ය කියන එක මුලින්ම පටන් ගත්තේ කොහෙද කියලා කතා කරොත් මම හිතනවා මීට අවුරුදු ලක්ෂ ගානකට කලින් අකුරු ලියපු නැති කාලෙත් මිනිස්සු කිසියම් සාහිත්‍යමය ගනුදෙනුවක් කරා. ඒ කියන්නේ මීට අවුරුදු ලක්ෂ 3-4කට කලින් ගිනිමැලයක් වටේ වාඩි වෙලා මිනිස්සු කල්පනා කරමින් ඒ දවස්වල අපිට භාෂාවක් තියෙන්නේ නැතුව ඇති, අකුරු තියෙන්නේ නැතුව ඇති. නමුත් අපේ මානසික ගනුදෙනුවක නියැලිලා ඒ අදහස් සූමාරු කරගෙනමක් කරා. මම හිතන්නේ ඒ කියන්නේ නිසා මේ සාහිත්‍ය ඒ තරම් දුරකට යනවා. ඉතින් සාහිත්‍යයේදී මූලිකව උත්සාහ කරන්නේ යම්කිසි මේක ප්‍රකාශන මාධ්‍යයක් විදියට ගත්තොත් කිසියම් කෙනෙක් ලබන අත්දැකීමක්, ඒ වගේම සංවේදීතාවයක්, ඒ වගේම තවත් අදහසක් මට දැනිච්ච ආකාරයට මේ මට දැනුණ විදිය අපි කැමති අනිත් අයට කියන්න. මම මෙහෙම දුකක් දැනුණා මට. මේ දුක අනිත් අයට දැනෙනවා නම් මට මේ සිද්ධියේදී මට සතුටක් ලැබුණා. ඒ සතුට අනිත් අයට ඒ විදිහටම දැනෙනවා නම් මෙන්න මේ ගන්න උත්සාහය සමහර වෙලට මේ උත්සාහයේදී කවියක් බිහි වෙන්න පුළුවන්. හිතන්න මම ලබන දුක මම ප්‍රකාශ කරනවා ඒ කවියකින්. සමහරට ගාමිණී මහත්මයා ප්‍රකාශ කරන්න පුළුවන් ඒක දීර්ඝ නව කතාවකින්. ඒ වගේම බාතිය ප්‍රකාශ කරන්න පුළුවන් එක කෙටි කතාවකින්. එහෙම නැත්නම් තව කෙනෙක් චිත්‍රයක් හදලා. මෙන්න මේ ලබන අත්දැකීම් තවත් කෙනෙකුට ලබා දෙන්න දරන උත්සාහයකදී තමයි මම හිතන්නේ මේ සාහිත්‍ය කියන නිර්මාණය. එතෙන්දී එකිනෙකාගේ උත්සාහයේ ගැටලු තියෙන්න පුළුවන්. සමහරට මම කවියකින් කියන දෙයට වඩා හොඳට ගාමිණී මහත්මයා නව කතාවෙන් කියන්න පුළුවන්. අපි දෙන්නට වඩා හොඳට සමහරට
කුරුටු අමුතු චිත්‍රයක් ඇඳලා බාතිය කියන්න පුළුවන්. මෙන්න මේ වගේ මෙන්න මෙතෙන්දි තමයි මම හිතන්නේ සාහිත්‍ය කියන එක බිහි වෙන්නේ. ඉතින් සාහිත්‍යයේදී මේක හරියම මේ විවාදාත්මකයි. ඒ කියන්නේ සාහිත්‍යකරුවා මොන වගේ දෙයක් කරන්න ඕනද කියන එක ගැන නිර්වචනයක් දෙන්නත් බයයි. සාහිත්‍යය නිල්ලයි නැහැ. මොකද ඒක නිශ්චිතව කියන්න බෑ කියන මතයකුත් තියෙනවා. දැන් හිතන්න සමහර සාහිත්‍යයන් තියෙනවා වගේ. ඒ කියන්නේ සමහරට ඒ සාහිත්‍ය කෘතිය කියවුවාම මිනිමරුවෙක් බිහි වෙන්නත් පුළුවන්. ඒ වගේම සමහර සාහිත්‍ය කෘති තියෙනවා අපි කෘතිය කියලා අවසානයේදී විෂාදයටපත් වෙන්න පුළුවන්. දැන් සරලව ගත්තොත් ලෝකෙ බිහි වෙච්ච හොඳම නිර්මාණකරුවෙක් තමයි හරුකි මුරකාමි වගේ කෙනෙක්. ඔහුගේ නවකතාවක් කියවුවාම අර නෝවේජියන් වුඩ් වගේ නවකතාවක් කියවද්දී අතරමැදදී මේ ඇත්තටම මමත් පුද්ගල සංවර්ධනදේශකෙක් හැබැයි විෂාදයට සමාන තත්වයකට අපේ මනස පත් වෙනවා. නමුත් ඒතකොට අපිට දැන් ඒක ලෝකේ හොඳ සාහිත්‍ය කෘතියක්. හැබැයි ඒ තත්ත්වෙට ගේන එක ඒ වගේම දැන් අපි ගත්තොත් ඇල්බර්ට් කැමුගේ පිටස්තරය වගේ නවකතාවක් ගත්තොත් එතෙන්දී මිනිමැරුම සාධාරණීකරණය කරනවා. එතෙන්දී කියන්නේ අතිශය මේ බරපතල නවකතාවක්. ඒක එතෙන්දී හරිම සංකීර්ණ තත්ත්වයක්. දැන් ඒක නිසා මේ මං හිතන අත්දැකීම් හුවමාරුවට අපි කැමති. එතෙන්දී තමයි මං හිතන්නේ මේ සාහිත්‍ය බිහි වෙන්නේ. ඉස්සරහට මේ සංවාදයේදී බලමු මේකදී කොහොමද ධනාත්මක වෙනවද? ඒක එහෙම වෙන්න ඕනි මොන පැත්තද කියන එක කතා කරමු. හොඳයි. දැන් සාහිත්‍යකරුවා දැන් පෞද්ගලිකව කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම සාහිත්‍යකරුවා කෙබඳු ආකාරයේ කෙනෙක් විරුද්ධ කියලා ඇහුවොත් දැන් ඒකට ඔබේ පිළිතුරයි මගේ පිළිතුරයි සමපාත නොවෙන්න පුළුවන්. හැබැයි මගේ පිළිතුර නම් සාහිත්‍යකරුවා හැම මොහොතකම මිනිසෙක්ට ධනාත්මක ඉසව්වක් පෙන්눔 කළ යුතුයි කියන කාරණය පුද්ගලානුබද්ධව සහ විෂයානුබද්ධව වෙනස් වෙන්න පුළුවන්. දැන් සාහිත්‍යකරුවාගේ වගකීම ගාමිණී මහත්මයා කොහොම ගත්තත් මනස සුවපත් කිරීම කියලා අපි සරලව කිව්වොත් එහෙම එතෙන්ට ඔබට එකඟ වෙන්න පුළුවන්. වජිර මේ මනස සුවපත් කිරීම වගේ මං හිතන්නේ මට දැනෙන දේ කැලුම් මහත්මයා සඳහන් කරපු දේවල් වලට මම බෙහෙවින් එකඟ වෙනවා. මේ යම් මාර්ගෝපදේශනයක් පහන් ආලෝකයක් වෙනවා සාහිත්‍යකරුවා විය යුතුයි. විශේෂයෙන් සමාජයේ ප්‍රගමනය සඳහා මානව සමාජයේ ප්‍රගමනය සඳහා යම් ආකාරයක මෙහෙයක් කළ යුතුයි. හැබැයි සාහිත්‍යකරුවා තමන්ගේ හෝ අනුන්ගේ අත්දැකීම් කැටිකොට ඒවා තමන්ගේ කරගෙන මොකද මේ කෙටි ජීවිත කාලය තුළ සාහිත්‍යකරුවෙකුට මේ 100,000ක් අත්දැකීම් ලබන්න බෑනේ වජිර. ඒක හොඳටම මේ සඳහන් කරලා තියෙන කතාවක් තමයි සම්මානලාභී කොන්ස්ටන්ටයින් ෆවුස්ටව්ස්කි කියන මහා ලේඛකයාගේ රන් රෝස. මේ අපේ වාතයේ කියවලත් ඇති කැලුම් කියවලත් ඇති මේ වතුරු දෙන්නම කොන්ස්ටන්ටයින් ෆවුස්ටව්ස්කිගේ මේ කතාව ආර්යවංශ රණවීර අපේ කිවියා සිංහලයට පරිවර්තනය කරලා තියෙන රන් රෝස ගෝල්ඩන් රෝස් කියන පොත. මේක තමයි හොඳම මං හිතන්නේ මේක හොඳ සුන්දර නිර්වචනයක් වෙනවා. ඒකේ ඉන්නවා මේ ඊටම කෙටියෙන් කියනවනේ මේ කෙටි නවකතාවේ ශාමිට් කියලා රන් කරුවෙක්. මේ රන් කරුවා කරන්නේ මොකද්ද? රන් කරුවෙ ඉන්නේ මේ සමා වෙන්න. ශාමිට් කියලා රන් කරුවන්ගේ වීදි අමදින්නේ. ඔහු ඊටම දිලිඳුයි තරුණයෙක්. අපේ කැලුම්ගේ වයසේ. ශාමිට් කියන රන් කරුවා මේ වීදි ඇමදලා දුහුවිලි සහ රන් කුඩු එකතු කරන අවුරුදු ගාණක් වීදි ඇමදීමෙන්. ඔහු පොළනවා පෙනේරයකින් පොළලා අවසානයේ රන් සුණු එකතු කරලා ලස්සන රන් රෝස මලක් කුඩා රන් රෝස මලක් හදාගන්නේ මොකටද? තමාගේ ඊටාම ඈත ඉන්න දිලිඳු ස්වරූපී පෙම්වතියට තෑගි දෙන්න. එවන විට ඒ පෙම්වතිය මිය ගිහිල්ලා. ඔහු ඒ රන් රෝස මල කඳුලින් වැකුණු දෙනිතින් යුක්තව සොහොනේ තැන්පත් කරලා එනවා. කොන්ස්ටන්ටයින් ෆවුස්ටව්ස්කි සඳහන් කරනවා අප හරියට නිර්මාණකරුවන් සාහිත්‍ය හෝ වේවා කලාව එහෙම නැත්නම් සිනමාව හෝ වේවා සිත්තම් හෝ වේවා මේ සකල විද කලාකරුවන් කුමක්ද කරන්නේ මේ රන්සුණු එකතු කරගෙන සිය ජීවිත කාලය තුල නෙලා ගන්නා ලද රන්සුණු සහ දුහුවිලි අනේක තමයි නිර්මාණකරුවාගේ විශේෂත්වය පෙරලා ඒ රන්සුණු වලින් රන් රෝස මලක් හදනවා. ඒ රන් රෝස මලට කියනවා මිනිස්සු නිර්මාණය කියලා. ඒ වගේ මේ නිර්මාණයක සුවඳ විඳිනකොට අපට තේනවා පෙර නෑසූ විරු
ඒතර අපි ප්‍රතිභාව කියන වචනේත් ඔතෙන්ට යොදනවා. දැන් කැලුම්ගේ හෝ කැලුම්ගේ පොතපත කියවනකොට මම මේ කෙලිම කැලුම් මහත්තයනෝගේ කියන්නේ මම මෙතන ඉන්න වැඩිමලා. ඒක බාතියගේ YouTube channel එක බලනකොට මේ නිර්මාණාත් මේගොල්ලන්ගේ පිට කහනව නෙවෙයි. අපූර්ව සුවඳක් එනවා. මොකද හේතුව පෙර නෑසූ විරු අර රන් රෝස මලත් ඒ වගේ එකක්. හරි අපූර්ව රන් රෝස මලක්. ෂාමින්ගේ රන් රෝස මල. කොන්ස්ටන්ටයින් ෆවුස්ටව්ස්කි සඳහන් කරනවා නිර්මාණකරුවට විතරයි අර රන් කුඩු පොළලා අර දුහුවිලි අයින් කළා අවශ්‍ය රන් රෝස මල නිෂ්පාදනය කළා ගන්නට පුළුවන්. ඒ නිසා හැම නිර්මාණකරුවෙන්ම ප්‍රතිභාවෙන් අනුවන නිර්මාණකරුවෙන්ම මේ අනුකාරකයෝ නෙවෙයි කවරෙකු හෝ වේවා කවියෙක්ගේ පද රචකයෙක් වේවා එහෙම නැත්නම් මේ ඔය අපි කතා කරන ධනාත්මක සාහිත්‍ය හෝ වේවා ඔහු එවැනි රන් රෝස මලක් තනන ලද කෙනෙක්. ඒ වගේම අපූර්ව ගුණයෙන් යුක්ත රන් රෝස මලක්. ප්‍රතිභාව කියන වචනේත් අපි ඔතෙන්ට කෙටි කරලා ලඝු කරලා යොදනවා. ඇත්තටම දැන් කොන්ස්ටන්ටයින් පවුස්ටව්ස්කි ගැන කියලා කිව්වයින් පස්සේ දැන් මේ රන් රෝස මලේ කතාවත් එක්කම බාතිය අපිට මේ එනවා මේ මහා අමුතු බලාපොරොත්තුවක්. මේ අපිටත් පුංචි මේ රන්සුණු එකතු කරලා මලක් හදන්න පුළුවන්ද කියලා. දැන් සාහිත්‍යකරුවා තමන්ගේ අරමුණ පාඨකයාට දීලා තියෙනවා. ඒ කියන්නේ අධෛර්යයටපත් වෙන්න එපා, ධෛර්යමත් වෙන්න. එතකොට ගාමිණී කුමාර මහත්මයා කියනවා අපිට මේ එහෙම එලියක් දෙන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න ඕන සාහිත්‍යකරුවා කියන්නේ. ඒ කියන්නේ පහන්තරුවක් නම් ඒ පහන්තරුව එළිය තියෙන්න ඕන. එතකොට සාහිත්‍යකරුවාගේ සමාජමය වගකීම සහ සමාජමය භූමිකාව කියන තැනට ඔබ වලලා තිබුවොත් ඔබ පොත්පත් ලියන තරුණ සමාජයත් එක්ක කටයුතු කරන විශේෂයෙන්ම ක්‍රීඩාව පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කරන කෙනෙක්. එතකොට මේ කාරණාව කොහොමද අපි මෙතෙන්ට එකතු කරන්නේ? වජිර මෙහෙමයි. දැන් සාහිත්‍ය නිර්මාණයක තියෙන නිර්මාණ රසය වගේම ඒ කියන්නේ සාහිත්‍යකරුවට සමාජයට දෙන්න ඕනේ කරන්නේ මොකක්ද කියන කාරණාවේදී මම විශ්වාස කරන දේ තමයි සාහිත්‍යකරුවා දැනුම විතරක් දෙන කෙනෙක් නෙවෙයි. සාහිත්‍යකරුවා අවබෝධය කියන දේත් දෙන කෙනෙක්. දැන් මම පොඩි උදාහරණයක් ගන්නකො. දැන් ඔබ කිව්වා මේකෙදි මේ සාහිත්‍යකරුවගේ වගකීම විය යුත්තේ මොකක්ද කියන කාරණාව ගැන. පොඩි කාලේ අපි ඉගෙන ගත්ත මේ මොන්ටිසෝරි යන කාලේ ඉගෙන ගත්ත මේ කතාන්දර තියෙනවනේ. මම එතනින් එන්නම්කො මේ බොහොම ගැඹුරු දේවල් වලට යන්න කලින් දැන් පොඩි කාලේ අපි ඉගෙන ගත්ත දෙයක් තිබුණා. දැන් මේ ලෝකේ මේ වෙනකොට ලෝකේ තියෙන තත්ත්වය තමයි ලෝකයේ දිහා බලනකොට අපිට පේනවා ලෝකේ හරිම අතිධාවනකාරී. ඒ වගේම ලෝකේ වේගෙන් දුවනවා. ලෝකේ මිනිස්සුන්ට තියෙන අවස්ථා සීමිතයි. ඉක්මන් වෙන මනුස්සයා දිනනවා. තමන්ව ගැන හිතලා අනාගතය ගැන හිතලා වැඩ කරන මනුස්සයා දිනනවා. දැන් ඔය කියන කතන්දරේ අපි පොඩිම කාලේ ඉගෙන ගත්ත එක්තරා කතන්දරයක බොහොම ලස්සනට ගැබ් වෙලා තිබුණා. මම ඒ උදාහරණය පැහැදිලි කරලා ඉන්නම්. ලෝකේ හරිම තරඟකාරී. මගේ අවස්ථාව මම ගන්න නම් මං ඉක්මන් වෙලා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ සහ අරමුණු සහගතව ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනි කියන කාරණාව අපිට කුඩා කාලේ ඉගැන්වුවේ මොන වගේ කතාවකින්ද කියලා සමහර අවස්ථාවල විද්‍යාලයන්හි දේශනයන් වලට ගියපුවම මම දරුවන්ගෙන් අහලා තියෙනවා. ගොඩක්ම තියෙන ප්‍රශ්න තමයි අපේ සමාජය ඇතුලේ තියෙන දේ තමයි ඉගෙන ගන්න පොතපත කියවන දරුවන්ගේ තියෙන ගැටලුව තමයි දැනුම තියෙනවා නමුත් අවබෝධය උකහා ගන්න බවක් පේන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න පාරේ වාහන නැත්නම් ඉක්මනින්ම මාරු වෙන්න කියන එක අපිට 2 වසරේ හෝ 3 වසරේදී වජිරේ උගන්වන්නේ. එතකොට ඒ දැනුම තියෙනවා. එතකොට එහෙම දැන් පාර පයින්න ගිහිල්ලා ගිය අවුරුද්දේ කී දෙනෙක් හැප්පිලා මරනවද කියලා හොයලා බලන්නකො ලංකාවේ පොලිස් මොලස්ථාන සංඛ්‍යාලේඛන වාර්තා අරගෙන. ඔබට පෙනේවි පැහැදිලි පිරිසක් පාර පයින්න ගිහිල්ලා අනතුරටපත් වෙලා තියෙනවා. ජීවිත අහිමි කරගෙන තියෙනවා. හැබැයි අවසානාත්මකව හොයලා බැලුවොත් ওই මිනිස්සු හැමෝම අර කවිය දන්නවා. ඒ කියන්නේ දැනුම කියන දේ තිබ්බට අවබෝධයෙන් වැඩ කිරීමේදී ඒක තමන් අරගෙන නැහැ. සාහිත්‍යකරුවා මං හිතන්නේ අර කැලුම් කියපු විදිහටත් ගාමිණී මහත්මයා කියපු විදිහටත් තමන්ගේ අත්දැකීම බොහොම ලස්සනට නිර්මාණයක් බවට පත් කරලා ඒක සමාජයට දෙනකොට ඒක එකිනෙකා ග්‍රහණය කරගන්න එක විදිහට. දැන් මම අර මුලින් කියපු තැනට ආවොත් කුඩා කාලේ අපි ඉගෙන ගත්තනේ මේ පොඩිම කාලේ අපි ඉගෙන ගත්ත කතාන්දර තියෙනවානේ හාවා සහ ඉබ්බගේ කතාව. හාවා සහ ඉබ්බගේ කතාව ඇතුලේ ලොකු ලස්සන පණිවිඩයක් තියෙනවා. පණිවිඩය තමයි දැන් මිනිසුන්ගේ හැකියාවන් විවිධයි විෂමයි. ඒ වගේම ගත්තාම
දක්ෂෝ ඉන්නවා අදක්ෂෝ ඉන්න පුළුවන්. හැබැයි හාවගේ ඉබ්බගේ කතාව ඇතුලේ දක්ෂයින්ටයි අදක්ෂයින්ටයි දෙගොල්ලන්ටම පණිවිඩයක් දුන්නානේ. එකක් තමයි ඔබ අදක්ෂයට කිව්වා ඔබ කොච්චර අදක්ෂ වුණත් දක්ෂයෝ නිදාගෙන නම් ඉන්නේ ඔබට දක්ෂයින්ව පරාජය කරලා ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඒ වගේම දක්ෂ මිනිස්සුන්ට කිව්වා ඔබ කොච්චර දක්ෂ වුණත් ඔබ S2 පියාගෙන නිදාගත්තොත් අදක්ෂයෙක්ට ඔබව පහු කරලා යන්න පුළුවන් කියලා. දැන් ගොඩක් ළමයි ඔය කතාව අහලා තියෙනවා. හැබැයි ඒක ඇතුලේ තියෙන පණිවිඩයක් ග්‍රහණය කරගත්තද කියන එක ගැටලුවක්. මං හිතන්නේ හැමතිස්සෙම සාහිත්‍ය නිර්මාණයක් ඇතුලේ අතිශයින්ම ධනාත්මක පණිවිඩයක් ලබලා දෙනවා. මොකද ඒක හැබැයි අපි ඒක කොයි විදිහට ගන්නවද කියන එක තමයි ගැටලුව බවට පත් වෙලා තියෙන්නේ. මොකද අපි හරි ආසයි දැනුම උකහා ගන්න. හැබැයි ඒක අවබෝධයට ගේද්දී අපි පොඩ්ඩක් අසාර්ථකයි. දැන් ඉගෙනීමේදී වුණත් ඉස්කෝලේදී වුණත් අපි ඉගෙන ගද්දී පරිසරය කියන විෂයේදී අපි ඉගෙන ගන්නවා මේ ගහකොළ තමයි අපිට ඔක්සිජන් ටික දෙන්නේ කියලා. එතකොට අපි ගස්වැල් අපිට ඔක්සිජන් ටික සපයනවා කියලා අපි ඒක ගිහිල්ලා පේපර් එකේ ලියලා ලකුණුත් ගන්නවා. ලකුණු 100%ම තර ගන්නවා. හැබැයි එහෙම ඉගෙන ගන්න ළමයි කීයක් ගිහිල්ලා ගෙවල් වල ගිහිල්ලා ගස් හිටවනවා. කියන්නේ දැනුම තිබුණට ඒක අවබෝධයට නොගෙන යීමේ ප්‍රශ්නයක් තියෙනවා. සමහර සාහිත්‍ය නිර්මාණ කියවන, ඒ කියන්නේ සාහිත්‍යයට බොහොම ලැබි මිනිස්සු. සාහිත්‍ය කියවන මිනිස්සු. සමහර වෙලාවල් වලදී ඇත්තටම හිතෙන්න පුළුවන් ඇයි මේ මිනිස්සු සුන්දර මිනිස්සු නොවෙන්නේ කියලා. ඒක තමයි අර තමන් ගන්න ප්‍රමාණය මත ඒක සාහිත්‍යයේ වරදක් නෙවෙයි. ඉතින් මම විශ්වාස කරන දේ තමයි සාහිත්‍යයට පුළුවන්කමක් තියෙනවා මිනිස්සෙක්ව තනිකර කන පිට හරවන්න සහ ධනාත්මක ප්‍රවේශයක් ලබා දෙන්න ජීවිතේට. හැබැයි ඒ නිර්මාණය ඇතුලේ තමන්ව අහුලගන්නේ කොහොමද කියන එක ගැනත් මිනිස්සුන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ අවබෝධය තියෙන මනුස්සයා හැම විටම මේක ඇතුලේ තියෙන ධනාත්මක දේ මොකක්ද කියන දේ අහුල ගන්න සමත්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. ජීවිතේ සාර්ථක කරගන්න මනුස්සයෙකුට ලෝකේ සාර්ථකම වෙච්ච මනුස්සය දිහා විතරක් බලලා ඉගෙන ගන්න තියෙනවා. නෑ, ඊට වඩා තැන් තියෙනවා. උදාහරණයක් විදිහට මම සමහර අවස්ථාවලදී කල්පනා කරනවා මේ කල ලයිට්ස් වල එහෙම වාහනේ නවත්තපුවාම ඇවිල්ලා මේ අපිට අපි ගාවට එන යාචකයෝ දිහා බලාගෙන මේ මනුස්සයගෙන් අපිට ඉගෙන ගන්න දෙයක් නැද්ද ජීවිතේට? ඒ මනුස්සයගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. සකසුරුවම්කම සැලසුම් නොකළොත්, අපි අපේ ජීවිතේ සැලසුම් නොකළොත්, අනාගතය ගැන හිතලා වැඩ නොකළොත්, මට නම් ඒ බය දැනලා තියෙනවා වචිර. ඒ කියන්නේ මට දැනෙනවා මම මගේ ජීවිතේ සැලසුම් නොකරොත් මට මෙහෙම වෙයිද? කියන්නේ අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මම කියන්නේ ඕනෑම නරකයි කියන කලා නිර්මාණයක් ඇතුළේ වුණා. සාහිත්‍ය නිර්මාණයක් ඇතුළේ වුණා. අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා කියන එකයි මගේ අදහස. හැබැයි අපි ඒක ධනාත්මකව දැක්කොත්. ඔය ධනාත්මකව දැකීම කොයි තරම් දුරට සිද්ධ කරන්නට පුළුවන්ද අවබෝධයක් නැති කෙනෙකුට. දැන් ඒක තවත් එකක්. දැන් භාතිය කියන විදියට ඔහු සංඥාපූර්ව අසර ඉන්නකොට ඔහුට එන මනුස්සයා ඔබ කියවන විදිය අනුව තමයි ඔබ ඒක ධනාත්මක පණිවිඩයක් ගන්නෙ. එතකොට දැන් සාහිත්‍යය තුලත් දැන් අපිට මේ මාතෘකාව සාකච්ඡා කරන්න සිද්ධ වෙන්නේම කළෝ මේ මාතෘකාවේ තියෙනවනේ ජනප්‍රිය ලකුණු. එතකොට දැන් සාහිත්‍යයේ තියෙනවා ජනප්‍රිය ලකුණු. එතකොට මේ සාහිත්‍යයේ ධනාත්මක බව කියන එක සාහිත්‍යයේ සෙසු ප්‍රවර්ගයන් අභිබවා යන ජනප්‍රිය ලකුණක්ද? එහෙම කියන්න පුළුවන්ද අපිට? ඔබ කෙලින්ම අහන්නේ ධනාත්මක චින්තන පොත්. ඒ කියන්නේ එහෙම වර්ගයක් තියෙන එක අනිත් ශ්‍රේෂ්ඨයන් වල ටිකක් ජනප්‍රියයි කියලා කියන්නේ නිකන් පොඩි ධනවාදී ගතියකුත් තියෙනවා. ඒකේ නිකන් මූල්‍යමය ගතියකුත් වෙනවා. ඒකට වටේ පිටේ වෙන දේවල් ටික එකතු වෙලා තියෙන ගතියක් දැනෙනවා. ඒ කියන්නේ කෙටි කතාව. අපි කෙටි කතාව සම්බන්ධ ඔළුවේ තියෙනවා පින්තූර ටිකක් මතක් කරන්න කිව්වොත් දැන් වජිරනම කෙටි කතාව කියවම මතක් කරපුවාම පින්තූර ටිකක් මතක් වෙනවා. කවිය කියවම පින්තූර ටිකක් මතක් වෙනවා. දැන් බලන් ඉන්නකොටත් මම කියන්නේ. එතකොට නව කතාව කියවපුවම පින්තූර ටිකක් මතක් වෙනවා. ධනාත්මක චින්තන පොතක් කියවපුවම පින්තූර ටිකක් මතක් කරන්න කිව්වොත් ඒක ටිකක් අරකට වඩා වෙනස් ගතියක් තියෙනවා. ඉතින් ඒකට හේතු වෙලා තියෙන්නේ මම හිතන්නේ මේ ධනාත්මක චින්තන කෘති කියන එක ගැන පොඩ්ඩක් මේ නිර්වචනය චුට්ටක් පුළුල් කරන්න මම පොඩි අවසරයක් ඉල්ලනවා. ඇත්තටම මේ ගාමිණී මේ මහත්මයාත් එකඟ වෙයි. ධනාත්මක චින්තන පොත් කියලා කියන්නේ මේ ස්වං උපකාරක කියන self help තමයි මේ පොත් ශානරය. මම වැරදිනස නිවැරදි කරන්නේ self help. ඒ ස්වං උපකාරක. ඒක තමයි මේ වර්ගීකරණය. හැබැයි වජිර ඔයා වුණත් අද මේ ලංකාවේ තියෙන ප්‍රධාන පෙළේ පොත් සාප්පුවකට ස්වං උපකාරක කියලා සිංහලෙන් ලියපු පොත් වර්ගීකරණයක් නැහැ. තියෙන්නේ මනෝවිද්‍යාව, ධනාත්මක චින්තනය, අභිප්‍රේරණය, ආගමික කියලා තියෙන්න පුළුවන්. හරිද? ස්වං උපකාරක කියලා නැහැ. හැබැයි ඉංග්‍රීසි පොත් සාප්පුවකට ගියොත් ඒකේ self help කියලා වෙනම කැටගරියක් තියෙනවා.
දැන් ලෝකේ එතකොට මේ ස්වං උපකාරක කියන පොත් වර්ගීකරණේ එන එක ශානදයක් තමයි මේ ධනාත්මක චින්තන පොත් කියලා කියන්නේ. එතකොට මේ මුලින්ම මේ ස්වං උපකාරක කියන වර්ගීකරණය බිහි වුණේ මම පොඩ්ඩක් මේ දැනුම හුමාරු කරන්නත් එක මම කියන්නම් 1859 දී තමයි සැමුවෙල් ස්මයිල් කියන මේ මහත්මයා පොතක් ලියනවා self help. ඒ පොතේ නමත් ඒක. එයා තමයි මුලින්ම self help කියලා පොතක් ලියන්නේ. ඒකෙදී එයා කියන්නේ අර බාතිය කියපු කතාව. බාතියේ යාචකයෙක් දැක්කට පස්සේ හිතෙනවා බයක් ඇති වෙනවා. මේ වගේ වෙයිද? නැත්තම් අපේ දෙමව්පියන්ට මේ වගේ වෙයිද? මගේ දරුවෙක්ට මේ වගේ වෙයිද? එහෙනම් මම මට උපකාර කරගන්න ඕනේ. මම මට උපකාර කරගන්න ඕනේ දැනුමෙන් අත්දැකීමෙන් අවබෝධයෙන්. එතකොට මේ self help කියන පොත 1859 දී සැමුවෙල් ලියන්නේ තමන්ට උපකාර කරගන්න ඕනේ මේ දැනුමෙන් අත්දැකීමෙන් සහ අවබෝධයෙන්. ඒ අනුව තමයි මේ පොත ලියවෙන්නේ. ඒ කාලෙම ලියවිච්ච ජනප්‍රිය අනිත් පොත තමයි The Origin of Species. චාල්ස් ඩාවින්ගේ මානවයාගේ සම්භවය කියන පොත 1859 දී මේ පොත් දෙක එකට අවුට් වෙන්නේ. එකට තමයි කවුරුද්ද තමයි ඉදිකුත් වෙන්නේ. ඉතින් එතෙන්දි තමයි self help කියන ඒ කියන්නේ ස්වං උපකාරක කියන මහා වර්ගීකරණය බී වෙන්නේ. ඒක යටතේ පොත් වර්ග ගොඩාක් තියෙනවා. ඒකේ එකක් තමයි ධනාත්මක චින්තන කියන පොත්. හැබැයි අපේ ලංකාවේ උඩට ගියේ ඒ කියන්නේ ලංකාවේ මේ පොත් වර්ගීකරණය මතක් කරපුවාම මුලින්ම එන්නේ positive thinking කියන පොත් කොටස විතරයි. ඒකේ හැබැයි අනිත් වර්ගීකරණයන් ගැන අපි ගත්තොත් මේකේ තියෙන මනෝවිද්‍යාව, නියුරෝන විද්‍යාව, ජාන විද්‍යාව, DNA වල වෙනස්කම්, ඒ වගේම අපේ මේ විශේෂයෙන්ම විශ්වාසය පිළිබඳ දේවල් වර්ගීකරණ ගොඩාක් තියෙනවා. ඒව ගැන කතා කරනකොට මම හිතන ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි අර පොඩි කොටසකට සීමා වීම. ඉතින් මේ එතකොට මේ මෙන්න මේ පුළුල් වර්ගීකරණය අප එක කොටසක් තමයි මේක. ඒ අර ධනාත්මක චින්තන පොත් ජනප්‍රිය වෙන්න හේතුනේ ඒ පොත් ලංකාවේ ජනප්‍රිය වෙන්න හේතුනේ නිකන් ඒක ටිකක් අර මේ අපිට අපිව අභිප්‍රේරණය කරන ගමන් විශේෂයෙන්ම අපිට අපේ තියෙන ලොකුම අපේ ආර්ථිකමය වශයෙන් අපේ තුන්වෙනි ලෝකයේ රටක් නිසා අපිට තිබ්බ ලොකුම මූල්‍යමය ගැටලු වලට අපිට එදිනදා ජීවිතයේ ආදායම් ප්‍රශ්න වලට අපිට මොකක් හරි කරගන්න පුළුවන් වෙයි මේ පොත් කියවුවාම කියලා පොඩි එහෙම දෙයක් ආවා. හැබැයි එහෙම ඒ පොතක් කියවුවා කියලා අපිට කියන්න බෑ එහෙම කෙනෙක් මේ එහෙම නොවේත් කියලා. ඒ කියන්නේ පොත කියවලා දැන් මගෙනුත් අහලා තියෙනවා මම ලියලා තියෙන ජීවිතය වෙනස් කරන කතා කියලා පොතක්. මයින් කෙලින්ම අහලා තියෙනවා මේ පොත කියවම ජීවිතය වෙනස් වෙනවද කියලා. හරිද? ඉතින් මේ පොත කියවම ජීවිතය වෙනස් වෙනවද කියලා අහලා තියෙනවා. එහෙම සමහර අය විහිළුවට අහලා තියෙනවා, සමහර අය සරදමට අහලා තියෙනවා. ඒ වගේ සමහර අය ඇත්තටම අහලා තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ සීරියස් කියලා. සීරියස් විදිහට අහලා තියෙනවා. මේ පොත කියවම ජීවිතය වෙනස් වෙනවා කියලා. එතකොට පොතකින් ජීවිතය වෙනස් කරන්න මාර්ගෝපදේශනයක් සපයන්න පුළුවන්. අර කියන මට මාර්ගය පෙන්වන්න පුළුවන්. හැබැයි ඔබ වෙනුවෙන් මට මේ මාර්ගය ඇවිදගෙන යන්න බෑ. මේක ඕනම කෘතියකට අදාළයි. නව කතාව, කෙටි කතාව මොන පොත්. ඉතින් මේ කෘතිවල මේ මාර්ගයේ පෙන්වීම තියෙනවා. හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා වැඩිපුර ගත්තොත් ඒක විසක් වෙනවනේ. ඒම තත්ත්වයන් ඇති වෙලා මේකේ තියෙන අර සාහිත්‍යමය ගුණයට ඒ වගේම මේකේ තියෙන බරට ලොකු හානියකුත් වෙන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සැමුවෙල් ස්මයිල්ගේ 1859 දී නිකුත් කරපු self help කියන පොතස අතිශය බරපතල පොතක්. ඒකේ පුද්ගල සංවර්ධනය පිළිබඳව ඇත්තටම ඊට අවුරුදු 100කටත් වඩා වැඩි. නමුත් මෑත කාලේදී අපි කියපු සමහර විශිෂ්ට ලේඛකගේ පොත් වලටත් වඩා ඒ පොතේ තියෙනවා ඇයි අපි අපිට උපකාර කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ අර බර නැති වෙන්න හේතුවක් වුණා අන්න මේ ඔන්න ඔය කාරණා ටික එකතු වීම. ඇතරම දැන් ඉතාම හොඳ තැනක අපි පළවෙනි වටේ රවුමක් ගැහුවා. ඒ රවුම හරි වේගවත්. ඒ රවුමේ වේගය අපිට උදව් වේවි දෙවෙනි වටේ ඉතාම හොඳ කතා බහක යෙදෙන්න. ඇයි මේ ධනාත්මක සිතුවිලි ජනප්‍රිය? ඇයි එහෙම වෙන්න හේතුව? එතකොට බාතිය ඉතාම හොඳ තැනක් කිව්වා මේ සමාජයේ දුවන වේගය පිළිබඳව කියනකොට අපිට ඉස්සර වෙන්න තියෙන උමනාව. අපි පසුවෙයි කියන බය මේ සියල්ල මේ කතාවට අදාළයි. අපි ධනාත්මක සාහිත්‍යය පිළිබඳව කතා කරමු. අපිට විරාමයකට යන්න අවසර දෙන්න ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් අපි කතා කරනවා ධනාත්මක සාහිත්‍ය පිළිබඳව ඔබත් එක්ක. අහලා තියෙනවද මන්දා? එල් ත්‍රිත්වය ට්‍රියල් මං හිතන්නේ අහලා නැහැ කියලා. හැබැයි බාගදා ට්‍රියල් ඇති සමහර විට. නැතුවත් ඇති.
තියෙනවා නම් ට්‍රියල් වහම ඉවත් කරගන්නට ඕනේ. අඩුතරමේ මේ ට්‍රියල් වලින් අද කතා කරන L3න් එකක් හරි ඔබ ගාව තියෙනවා වහාම ඔබ සතුරෙක් ඉවත් කරගන්න වගේ ඔබේ හිත ඇතුලෙන් මේ L3 එකක් හරි තියෙනවා නම් අයින් කරගන්න. මගේ අපේක්ෂාව ඒකයි. ඇත්තම කියනවා නම් මේ සමහර L විශේෂයන් මට මගේ යහපත් මිත්‍රයෝ ළඟ තිබුණා මගේ ගාවත් තිබුණා දැන් නැහැ. පළවෙනි L එක තමයි මිනිස්සු ගාව තියෙන ලූසස් හානි ගැන කතා කිරීම. කවුරු හරි නිරන්තරයෙන්ම හානි ගැන කතා කරනවා නම් රටට වෙච්ච හානිය, Tamanට වෙච්ච හානිය, Tamanගේ අමුදරුවන්ට වෙච්ච හානිය, විවිධ හානි, ලෝකයට වෙච්ච හානිය නිතරම හානි ගැනම නම් කතා කරන්නේ නැතිවීම ගැන නම්, භංග වීම ගැන නම්, උඩ වෙන කතා කරන්න කිසි දෙයක් නැත්නම් ශ්‍රී ලංකාවේ බහුලයි මේ වගේ අය. එහෙම අයගේ පළවෙනි එක සම්පූර්ණයි. පළවෙනි L එක පරිපූර්ණයි. ඒ නිසා මතක තියාගන්න පළවෙනි L එකෙන් බැහැර වෙන්න. ඒක හානි කරයි. ඉදිරියට යන්න බෑ. නිතරම හානි වීම ගැන කතා කරන පුජ්‍යලයක් ලෝකේ දිහා බලන්නේ අසුභවාදීව. ඔහුට පේන්නේ ලෝකේ කටු. ලෝකේ පිපිච්ච අනන්ත සුන්දර මල් ඔහුට පේන්නේ නැහැ. ඔහු වීදුරුවකට වතුර අඩක් පුරවලා දුන්නාම ඔහු දකින්නේ අර හිස් වෙච්ච අඩ. පිරුණු අඩ දකින්නේ නැහැ. අයියෝ භාගයක්ම හිස්නේ කියලා තමයි ඔහු දකින්නේ. හැබැයි භාගයක් පිරලා කියලා ඔහු දකින්නේ නැහැ. ඔහු රෝස මල් වල නිතරම දකින්නේ කටු මිස රෝස මල නෙවෙයි. රෝස මල නෙවෙයි. ඉතින් නිතරම කටු තියෙන රෝස මලකුණත් අපි රෝස මල දකින්න පුරුදු වෙන්න ඕන. කටු තියෙනවා තමයි. මේකට කියනවා හානි දැකීම. ඒක දකින්නට ඕන තමයි. නමුත් නිරන්තරවම ඔබ දකින්නේ හානි නම්. gedara සිද්ධ වෙන හානි, gedara සිද්ධ වෙන දේවල්, සිය බිරිඳගෙන් වෙන හානි, සිය දරුවන්ගෙන් වෙන හානි, සිය ප්‍රාදේශ සභාවෙන් වෙන හානි, සිය පළාත් සභාවෙන් වෙන හානි. මේ හානි ගැන ඔබ කතා කරනවා නම් ඔබේ ජීවිතේ පරමාර්ථ සාධනය වන්නේ නැහැ. ඒ පළවෙනි L එක. දෙවෙනි L එක තමයි ලැක්ස්, අඩුපාඩු. මේකත් අරකට සමානයි බොහෝ දුරට. අපි නිතරම හැම දෙයකම අඩුපාඩු හොයනවා. විශේෂයෙන්ම අපි දකින්නේ පුජ්‍යල අඩුපාඩු. එයා ඒ වුණාට එයා හරි නෑ. එයා හොඳයි ඒ වුණාට එයාගේ කට සැරයි නේද? එයා හොඳයි තමයි ඒ වුණාට ටිකක් කියවනෝ වැඩි නේද? එයා හොඳයි තමයි ඒ වුණාට නපුරුයි වගේ නේද? මිනිහා හරි හොඳයි හරි ලෝභයි නේද? මිනිහා හරිම හොඳයි තමයි ඒ වුණාට මිනිහා කාන්තායසුරට ප්‍රියයි වගේ නේද? මිනිහාගෙන් ගොඩක් අකරතැබ්බ වෙලා තියෙනවා කාන්තාවන්ට. මම එහෙම අහලා තියෙනවා. මිනිහා ගන්න જાතියක් නැහැ මිනිහාගේ චරිතය. හොඳයි තමයි. අපි මේ වගේ පුජ්‍යලයන් පිළිබඳව අඩුපාඩු දකිනවා. ඊළඟ අපි දකිනවා gedara අඩුපාඩු. කොච්චර කිව්වත් හරියන්නේ නැහැ. වැඩක් නැහැ. මේ දරුවොත් වැඩක් නැහැ. මේ gedara ගෑණිත් වැඩක් නැහැ. මේ මිනිහාද කවදාවත් හදන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. අපි නිතරම අඩුපාඩු දකිනවා. ඊළඟට අපි ඉරේ හඳේ පවා අඩුපාඩු දකිනවා. ඉරද හරි සැරයිනේ. මේ දවස්වල ගන්න જાතියක් නැහනේ. අවුව දකින්න බැරි අය ඉන්නෝනේ. දවස් දෙකයි පායන්නේ සූර්ය දිව්‍ය රාජයාට සාප කරනවා. හැබැයි ප්‍රභා සංශ්ලේෂණයේ ෆොටෝසින්තසිස් කියන ක්‍රියාදාමයේ සිද්ධ වෙන්නේ නැත්නම් අපිට ආහාර නැහැ. ඒක ක්‍රියා කරන්නේ කවුද? සූර්යයා. මේ අපි යන වාහන වලට ඉන්ධන සපයන්නේ කවුද? සූර්යයා. සූර්ය බල ශක්තිය. හැබැයි අපිට වැස්ස අවුව පෙන්වන්න බැරි වෙනවා. වැස්ස වලාහක දෙවියෝ දවස් දෙකයි වහින්නේ අපි වැස්සට බයිනවා. අවුවට බයිනවා. විදුලිය ගියාම මම නම් දකින්නේ අපිට රන්මන් තාරකා පේන්නේ විදුලිය ගියපු දවසට. ලයිට් නැති දවසට අපි එළියට පහළියට බැහැලා අර ඈත නුඹ ගැබ දිලෙන රන්මන් පහන් තාරකාවල ආනන්දේ විඳිනවා. මට ඇහෙනවා ගමේ අසල්වාසී ගැමියන් සාප කරන හැටි. විදුලි බල මණ්ඩලයටම බයිනවා. විදුලියට බනිනවා. ඒ නිසා මතක තියාගන්න ජීවිතේ දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙන්න මේ L3 හලන එක හරි වැදගත්. අපි අද ලිවිස්සර ප්‍රේමේ සාකච්ඡා කරන්නේ ලෝකේත් ලංකාවෙත් වඩාත් ජනප්‍රිය මාතෘකාවක් පිළිබඳව. ඒ ජනප්‍රියයි කියලා අපිට තහවුරු කරගන්නට පුළුවන් කරන සාධක හම්බුණා මුළු අතේදී සාකච්ඡාවේදී. එතකොට අපේ විදුතුන් තිදෙනා අද දවසේදී
කැලුම් වැලිගම, ගාමිණී කුමාරවිතාන, එතකොට මහති අර්ථනායක මේ තුන්දෙනාම කරපු ප්‍රකාශයන් එක්ක අපට පැහැදිලි වුණා මේ ධනාත්මක සිතුවිලි කියන සාහිත්‍ය ප්‍රවර්ගය ලංකාවේ අතිශය ජනප්‍රියයි කියලා. දැන් කැලුම්ගෙන් අහපු ප්‍රශ්න වලුත් පැහැදිලි වුණා. මම තව පුංචි කතාවකින් එන්නම් ගාමිණී මහත්තයා ගාවට. මෑත කාලිනව එක්තරා ලේඛකෙක් පරිවර්තන කෘතියක් අරගෙන යනවා ප්‍රකාශකයෙක් ගාවට. ඔහු මේ පරිවර්තන කෘතියට නමක් දානවා. නමක් දැම්මයින් පස්සේ ප්‍රකාශන ආයතනය යෝජනා කරනවා මේකේ නම වෙනස් කරමුද කියලා. ඊට පස්සේ ලේඛකයා අහනවා ඇයි කියලා. ලේඛකයා ඇයි කියලා අහුවයින් පස්සේ ප්‍රකාශන ආයතනය ලබා දෙන පිළිතුර තමයි ජීවිතේ වෙනස් කරන විදිහේ අදහසකට આવොත් තමයි මේ පොත යන්නේ කියලා. හැබැයි ප්‍රකාශකයා තීරකයා බවට පත් වෙන ප්‍රවණතාවය වැඩි නිසා ලේඛකයාට සිද්ධ වෙනවා ඔහුගේ අරමුණෙන් එහා පැත්තට ගිහිල්ලා මේ වෙනස් කරන්න. මම කියන්නේ ජනප්‍රියයි කියලා කියන්න පුළුවන් තවත් එක කතාවක් ඒක. එතකොට දැන් අපි ওই කතාව ආයෙත් පැත්තකින් තියලා ඔබතුමා ගාවට යනවා. ඇයි මේ ධනාත්මක සිතුවිලි වලට මේ තරම් ඉල්ලුමක් තියෙන්නේ? ඇයි මේ ධනාත්මක සාහිත්‍ය මේ තරම් ජනප්‍රිය මේ තරම් ඉල්ලුමක් තියෙන්නේ? මේ වචන මෙහෙමයි. ඔය ධනාත්මක කියන වචනෙට මම මේ තරුණ වියතුන් දෙදෙනා ඉස්සරහම ප්‍රකාශ කළ යුතුයි මම විරුද්ධයි. මොකද ධනාත්මක මේ ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කලින් මම මේ කියන්නේ. ධනාත්මක කියපු හැටියේ කැලුම්ගෙන් පැවසුණා මේක. ඒ ධනාත්මක කියපු හැටියේ බාතිය අපිට එන්නේ මූල්‍ය පිළිබඳව. ඕකට නරකද අපි ආලෝකවත් චින්තනය කිව්වොත්. ආලෝකවත් චින්තනය. එහෙම නැත්නම් ආනන්දනීය චින්තනය. මොකද ධනාත්මක කිව්වට වඩා මිනිසුන්ගේ මනස ආලෝකවත් කිරීමේ චින්තනයක් තමයි උතන තියෙන්නේ. ඒක අවුරුදු 2600කට ඉස්සර වෙලා බුදුහාමුදුරුවෝ යෝජනා කරනෝනේ අත්හයත් නොනාතෝ ඔබේ හිසට දැන් බාතිය සඳහන් කළා මේ අර යාචකයෝ දෙන්න දැක්කම මට මෙහෙම වෙන්න ඉඩ තියෙනවා. ඔව් ඔබේ හිසට කවුද අතහිත දෙන්නේ? ඔබයා තමයි. ඒ බුදුහාමුදුරුවෝ හරි ලස්සනට අත්හයත් නොනාතෝ පෝහිනාතෝ පරෝසියා වජින මාත් එක්ක ධර්ම සාකච්ඡාව වලට ඇවිල්ලා තියෙනවනේ මීට කලින්. ඉතින් මේ මම දකින ආලෝකවත්ම චින්තනය සපයපු මේ මහාර්ග මේ මාර්ගෝපදේශකයා තමයි බුදුහාමුදුරුවෝ. ජේස්වාමි දරුවාණනුත් එහෙමයි. දැන් ඉතින් අපි ජනප්‍රිය නුනොත් අපි යම්කිසි අපි කරන කවර ප්‍රතියක් හෝ ආලෝකවත් චින්තනය ධනාත්මක චින්තනය කියලා කවර නමකින් අපි හංවඩු වැහුවත් අපේ මිනිසුන් අතරට ඕක නොගියොත් අර ප්‍රකාශකයා හරි ප්‍රකාශකයා ලොකු අවදානමක් දරනවා. මොකක්ද අවදානම? ඔහු මූල්‍ය වියදම දරන්නේ ඔහුයි. ඒතර ඔහුට ලාභයක් ලබන්නට ඕන. ඒතර ඔහු මේ සුමට මට සුමට නමක් ඒට යෙදිය යුතුයි. දැන් හොඳ උදාහරණයක් දැන් කැලුම් ප්‍රකාශ කරානේ අර මේකෙන් ජීවිතේ වෙනස් වෙයිද කියලා. දැන් මට මගේ මේ වතු අධිකාරී මිත්‍රෙක් ඔහුගේ 53 වෙනි උපන්දිනේදී දෙන පොතක් තමයි Who Will Cry When You Die. දැන් ඕක වජිර සිංහලට මේක රොබින් ශර්මාගේ පොතක්. අපි බුද්ධිමේ දීපල පරිතයට අවසර ගත්ත කැලුම්. මේක සිංහලට පරිවර්තනය කරමු. කොහොමද සිංහලට පරිවර්තනය කරොත් ඔබ මිය යන විට හඬන්නේ කවුද? දැන් නිකන් හිතන්න වජිර ඔය මාතෘකාව අපි යෙදුවත් ඕක පොත මේ ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම අපේ ලංකාවේ පිටරට නෙවෙයි අපේ සමාජයේ ජන සමාජයේ අපි පිටින් බලලා තමයි තීන්දුව తీරන ගන්න බාතිය. කවරේ බලලා පොත් ගන්න. කවරේ බලලා තීන්දුව. කවරේ කියන්නේ හරිම තීරණාත්මක සාධකයක් ග්‍රන්ථයක. කවර හෝ ග්‍රන්ථයක. ඒ කවරේ හරි නැත්නම් ඒ කවරේ ඒ වගේ මේ කියවෙන දේ සම්පූර්ණයෙන්ම ওই වචන දෙක තුනේ අඩංගු වෙන්නේ නැත්නම් වචන දෙකකින් විතර කියන්නට බැරි නම් ඉරණම වෙනස් කිරීමේ කලාව. හරි සබුද්ධිමත් මාතෘකාවක්. හරි සූක්ෂම පොඩ තරහ වෙන්න බගුවට පොඩි සටකපට මාතෘකාවක් එක පැත්තකින්. හරි ඉරණම වෙනස් කිරීමේ කලාව. කැලුම්ගේ අලුත් පොත. ඕකම අපිට වෙන විදිහකට කියන්න පුළුවන්. කැලුම්ගේ අනිත් මහමොලකාරයෝ. ඔව් මහමොලකාරයෝ. එතකොට අපිට මේක බැලීමේ කුතුහලයත් එක තමයි මේක නිර්මාණාත්මක භාවය. දැන් මම ඔය කිව්වොත් අපිට ඔය මේ රොබින් ශර්මාගේ Who Will Cry When You Die මම බාතියට තෑගි කළා. ඒක කියන්නේ ඔබ මේ යන විට හඬන්නේ කවරකුද? කවරෙක් හඬනවද? මම දැම්ම නම මොකක්ද දන්නවද? ඒ කාරණා 100ක් තියෙනවා වජිර. කාරණා 100ක් තියෙනවා. දෛනිකව කරත හැකි, මාසිකව කරත හැකි ඔබ කියවලා බලන්න. සුනිමල සිතුවිලි සියපත. සියපත කිව්වහම ලොකු හැඟීමක් ඇති වෙනවා. කවරේ දාලා තියෙන නෙළුම් මලක්. කවරේ දාලා තියෙන නෙළුම් මලක් ඒ කියන්නේ සියපතක්. පත්‍ර 100ක් තියෙනෝනේ.
සුනිමල නිර්මලයි. සිතුවිලි සියපත මේක කාරණා 100ක් තියෙනවා. පොඩි හැඟීමක් එනවා රමණීය අර ගද්‍ය ආඛ්‍යානයන් අපි යෙදුවාම මටසිලිටි බස අපිට සිංහල බස හරිය මටසිලිටි. ඒ බස අපි යෙදුවාම මනාව ඉරණම වෙනස් කිරීමේ කලාව. මේක විද්‍යාවේ තියෙන කලාව. ඒතර පොඩි කලාත්මක සන්දර්භයක මේ ඉන්නේ. මේක ඇතුලේ මම තාම කියුවේ නෑ. මට දැන් පොතක් ලැබුණා වාසනාවක් එක්ුණා. මේ ඇතරම මේ ඉරණ වෙනස් කිරීමේ විද්‍යාව තමයි මට දාන්න ඕනි මාතෘකාව. දැන් මම මම කියන්නේ කියන්නේ- අපේ ප්‍රශ්නේ ඇත්ත කතා කරොත් දැන් මම කරනවා මම පාඨමාලාම කරන ඉරණ වෙනස් කිරීම විද්‍යාව. කියන්නේ මේ විශ්වාසයේ තියෙන විද්‍යාත්මක පැත්තක්, නියුරෝන විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඒක ටිකක් බරපතල විෂයක්. සයිකෝ සයිබර්නෙටික් ඔව්. සමග. ඔව්. ඉතින් දැන් මම ඉරණ වෙනස් කිරීමේ විද්‍යාව කියලා දැම්මොත් මම හිතනවා ඒ කියන්නේ ඒක වෙන විදිහකට ස්ථානගත වෙනවා. ඒක අපි කතා කරමු. ඒක ඔව්. ඒක නිසා ඒකම දැන් ඔය පොඩ්ඩක් බාධා වුණු නිසා මම මේ අදහස මතක කරන්න කියන්න වගේ. දැන් මේ සුනිමල සිතුවිලි සිතුවිලි සියපත. සියපත ඕක ගාමිණී කුමාර විතාන කියන නම යට යන නිසා ඔය නම දාන්න පුළුවන් වෙන්නේ නැති නැත්තම් මං හිතන්නේ නැද්ද බාති නැත්තම් ඔය නම එහෙම ලේසියෙන් කියන්නේ ඒ දැන් ඔබේ ඒ පොතේ නමට වැඩි ඔබේ නම බලවත්නේ සතකින්ම. ඕ එතකොට ඔය නම දාන්න පුළුවන් නැත්තම් කැලුම් නමුත්- මූල දීපු ඉරණමට මුණ දෙන සිද්ධ නමුත් වජිර ඔය නම ගොඩනගා ගැනීම තුලත් නම ගොඩනගා ගැනීම තුළ ලේඛකෙක් හෝ කලාකරුවෙක් එහෙම නැත්නම් විද්‍යාඥයෙක් වේවා ඔහු කරනු ලබන නිර්මාණ සම්පූර්ණයෙන්ම ඔහුගේ ප්‍රකාශන ශක්තිය ඔහුගේ ප්‍රකාශනය වීම කියන ඒ අපූර්ව ප්‍රතිභාවත් එක්ක තමයි ඔහුගේ නම ගොඩ නැගෙන්නේ. ඒක එක රැයකින් ගොඩනගා ගන්න නම විනාශ කරගන්න පුළුවන් ඒක තත්පර කිහිපයකින්. නමුත් නම ගොඩනගා ගැනීම කියන එක හරි අසීරු. ඒකට පූර්ව ජන්මයේ මං හිතන්නේ කර්මයක් බලපාන එක්තරා විදියකට මේ ඒක ලොකු ආයාසයකින් කළ යුතු ඒක හරිම සුවිශේෂ ඉවසීමකින් කළ යුතු කාර්යයක්. එක රැයකින් මහා ගාන්ධර්වය වන අමරදේව බිහි වුණේ නැහැ. නන්දමාලිනිය බිහි වුණෙත් නැහැ. වෙනත් අය බිහි වුණෙත් නැහැ. අපි ගායකයව අනිත් අයත් දැන් පැබ්ලෝ පිකසෝ මම හොඳ කතාවක් කියන්න පුංචි කතාවක්. පුංචි කාලයක් දෙන්න. පැබ්ලෝ පිකසෝ පාරේ යනකොට මහා සිත්තරා මහා මූර්ති ශිල්පියා කාන්තාවක් ඇවිල්ලා මේ බාතිය කැලුම් කොල කැල්ලක් දීලා කියනවලු සර් පොඩි දෙයක් ඇඳලා දෙන්නකෝ. කුරුටු ගාලා දුන්නලු. මොකක් හරි හිතලා කුරුටු ගාලා බස් ටිකට් එකක් වගේ කොලයක දුන්නලු. අයියෝ මේක මොකද්ද? මේ මොන කෙහෙල් මලක්ද කියලා කාන්තාව කිව්වලු. ඇත්තනේ. කිව්වලු ඔබතුමාට විනාඩියක්වත් ගියේ නැණි මේක අඳින්න. එපාර hina වෙලා කිව්වලු පැබ්ලෝ පිකසෝ නෝන මහත්තයා මතක තියාගන්න මේක ඔබට විකුණ ගන්න පුළුවන්. හරියට මම අස්සන දාලා තියෙන අනිත් පැත්තේ පැබ්ලෝ පිකසෝ කියලා. මේක ඔබට විකුණ ගන්න පුළුවන් ඩොලර් මිලියනයකට අංක 1. ඒකත් අමතක කරන්නකෝ. මේක කුරුටු ගන්න මම අවුරුදු 30 ගණන් මගේ ජීවිතේ කැප කරා. අවුරුදු 30 ගණන් ගත කළා තමයි මේ බස් ටිකට් එක වගේ පුංචි කොල කෑලේ මම මේ කුරුටු ගාලා මගේ ප්‍රකාශන ශක්තිය මම මොහත් කරලා තිබ්බේ. අපි කරන නිර්මාණ අපි මේ 3 දෙනෙක් ඉන්නවා නිර්මාණ ශිල්පීන් මෙතන. දැන් ඔබත් නිර්මාණ ශිල්පියෙක්. ඔබ මේ නිර්මාණ ශිල්පියෙක් නිසා තමයි ඔබ තෝරගෙන තියෙන්නේ මේ තව අය ඉන්නවනේ නේ මේ අපේ බද්දී ආම්දුරුත් එක්ක ඒ වැඩසටහන. මේ නිර්මාණාත්මක කතනය නිකම්ම කතා කරගෙන යනවා නෙවෙයි. ඉතින් ඒතකොට මේ වජිර අපි ඒ අලෙවි කිරීමේ සංස්කෘතිය තුළ අපේ භාෂාවත් මටසිලිටිව යොදා ගන්න ඕන. අපි මහා කැපකිරීමක් කරලා තමයි අපි මේ දේ කරන්නේ. පුජ්‍යලයක එක රැයකින් බිහි වෙන්නේ නැහැ. නිර්මාණිකුත් එහෙමයි. ඒකට ගොඩක් කල් යනවා අර පිකසෝ කිව්වා වගේ. ඒක මිල නියම කරන්නේ සමාජය. නමුත් එතෙන්ට එන්න ඒ ස්ථානයට එන්නේ ස්ථානගත වෙන්නේ එතෙන්ට මිනිහෙක් මේ මිනිහා විඳපු දරදිය අදපු දේවල් කවුරුවත් දන්නේ. ඒකත් ධනාත්මකයි. ඒකත් ආලෝකවත්. තව එක දෙයක් කියන්න තියෙනවා. අපි හරි ආසයි කැලුම් සම්පූජනය කරන්න. පූජිත ජීවිත අපි මේ අගිල් කපුරු දුම් අල්ලන්නේ නැතුව විතරයි. නේද වාති? අපි පින්තූර ගහගෙන ඉන්නවා අපේ ආයතන වල ගන්න. හැබැයි කිසි කෙනෙක් විශේෂයෙන්ම අපේ රටේ ඒ මිනිස්යා ආපු දුර, ඒ මිනිස්යා විඳපු දුක, ඒ මිනිස්යා මහන්සි වෙච්ච හැටි, ඒ මිනිස්යා කරපු අපි විඳපු අප්‍රමාණ අවමාන අර ඔබට සරදමින් අහුවලු මේක වෙනස් කරන්න පුළුවන්ද? මේක මේවා කරන්න පුළුවන්ද? මේක මෙහෙම කරන්න පුළුවන්ද? දැන් මා ජනාධිපති සම්මානයේ පළවෙනි සම්මානයේ මානේ සමාවෙන්න මං ආත්මකථනයක පළමු සම්මානය දිනාගත්ත වෙලාවේ ඒක ශ්‍රී ලංකා ශිකාමණි. වියත්තු මගෙන් ඇහුවේ සමකාලීන වියත්තු. ගාමිණී මොකද්ද කල්කයක් හම්බුණාලු නේද?
එකන කල්ක එක නමක් දාලා තියෙනවා කෝ පොඩි කල්කයක් තමයි හම්බුනේ කියලා. ශ්‍රී ලංකා ශිකාමණි කල්කයක් වගේ හරි මොකද කල්කයක් හම්බුණා අයියනේ ජනාධිපතිතුමාගෙන්. අපි දැක්කා. ඒක අවඥාසහගත සරදමක්. අවඥාසහගත සරදමක්. ඒතර මිනිහෙක් අවමාන විදිනවා. මිනිහෙක් කැප කරනවා. මිනිහෙක් ගොඩාක් මහන්සි වෙලා තමයි මේ නිර්මාණයේ දාඩිය කඳුළු මතින් නොනිදා ගත කරන රාත්‍රීන්. කැලුම් බාතිය වැනි තරුණ වියත්තු මට සුමට සිරියහන් වල නොනිදා කොච්චරකල් ගත කරන්නේ නැද්ද? ওই පොත් ටික දාන්න. මම වුණා. නිකන් හිතලා බලන්න. ඒක ගැන කවුරුවත් හිතන්නේ. අපි සම්පූජිත ජීවිත ගාන්ධීතුමා මුනිවරයෙක් හැටියට සැලකුවට එතෙන්ට එන්න දරපු උත්සාහ ඒකත් ධනාත්මකයි. ඒකත් ආලෝකවත්. ඒ පාර තමයි හදාරන්න ඕන. ඔහුට උදේහාව වන්දනා කළ වැඩක් නැහැ. ඔහුගේ පින්තූරයක් ගහගෙන. ඔහු පැමිණි පාර. ඔහුට ගරු කළ යුතුයි. වීරයන් කෙරෙහි විශ්වාසය තමයි වීරත්වයට මඟ පාද ගැනීම. හෝමර් ඔඩිසි කාව්‍යයේ කියලා තියෙනවා. ඒකට ගරු කළ යුතුයි. හැබැයි වීරයා පූජිත ජීවිතයක් හැටියට අගිල් කපුරු දුම් අල්ලල්ලා ඉන්න එක නෙමෙයි කළ යුත්තේ. ඔහු ගිය පාර, ඔහු පැමිණි මාර්ගයේ දුක්ඛම් කටළු. ඒක තමයි ඕනෑම සාහිත්‍ය නිර්මාණයක ධනාත්මක පැත්ත, ආලෝකවත් පැත්ත මම දකින්නේ. ඇත්තටම දැන් ඔය ධනාත්මක සාහිත්‍යය ඇසුරු කිරීම පිළිබඳව කතා කරනකොට දැන් මට එකපාරටම දැන් මගේ යුගයේ අපි කියවන්නට පොතපතට අත තියෙන යුගයේ අපිට මතක් වෙන චරිතයක් තමයි ඒස් බාලසූරිය මහත්තයා. ඒස් බාලසූරිය මහත්මයා බොහොම පුංචි පොත්වලින් මහා පණිවිඩ දුන්නා. භාවනාව පිළිබඳව දාර්ශනික අවබෝධය බොහෝම පුංචි පේලි වලින් ලබලා දුන්නා. ඉතින් පියුම තුල මැනික මේ වගේ වේදගී සංගීත ඒ වගේ පුංචි පොත් වලින් එහෙම දුන්නාම මේ අපි ගුවන් විදුලියට උදේ පාන්දරම ගුවන් විදුලි මැදිරියට මේ පොත් අරගෙන තමයි යන්නේ. දැන් භාතියත් මාධ්‍යයේ නිරන්තරයෙන්ම කටයුතු කරපු කෙනෙක් නිසා ඒ වගේ තියෙන උපයෝගීතාවය දන්නවා. දැන් එහෙම ගත්තාම මේ සාහිත්‍යකරුවෝ සහ ධනාත්මක සිතුවිලි කරුවන් අතර තියෙනද වෙනසක්? එහෙම නැත්නම් ධනාත්මක සිතුවිලි ලියන එහෙම ධනාත්මක සිතුවිලි උපද්දවන නිර්මාණකරුවාත් සාහිත්‍යකරුවෙක් විදිහට හඳුන්වන්න බැරි. මෙහෙමයි. දැන් මෙතුමා කියපු ගාමිණී කුමාරරත්න මහත්මයා හරි අපූර්ව කතාවක් කිව්වා. මම ඒකත් එක්ක සම්බන්ධ කරලා කතා කරන්න. දැන් එතුමා කිව්වා මේ ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කිරීමේදී ඒකේ තියෙන මාකට් වැලියු එක. ඒක කොහොමද මාකට් කරගන්නේ කියන එක ගැන හිතන්න වෙනවා. කල්පනා කරන්න වෙනවා. මොකද මං හිතන්නේ කිසිම සාහිත්‍යකරුවෙක් මිනිස්සු අතර ජනප්‍රිය නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් පොතක් එළියට දානවා කියලා. ඔකෝයි ධනාත්මක චින්තනය කියන කාරණාවේදී අර මෙතුමා සඳහන් කරපු අර ධනාත්මක කිව්වහම මේක නිකන් පොඩි අර කැලුමුත් කිව්වා මේක නිකන් මේ නිකන් මේ සල්ලි මවන පොඩි ඉන්ඩස්ට්‍රියක් විදිහට තමයි මේ ධනාත්මක චින්තනය සහ මේ පොත් කලාව පිළිබඳව අදහස් එළියට එන්නේ. හැබැයි ඇත්ත කතාව තමයි මාකට් එකක් නැතුව ඉතාමත් මුහුද සාහිත්‍යකරුවෙක්ට මුදල් ලිපීමේ බලාපොරොත්තුවක් නැතුවම අපි හිතමු වෙන ප්‍රභේදයක් ලියනවා කියලා. ඒ කෙනෙක්ට වුණත් පවතින්න බෑ මේ පවතින ආර්ථික රටාව ඇතුලේ තමන්ගේ නිර්මාණ අලෙවි කර ගැනීම සඳහා අවශ්‍ය කරන පරිසරය හදාගන්නේ නැතුව. ඒක එකක්. එතකොට දැන් සාහිත්‍යකරුවා තමන්ගේ අත්දැකීම සමීප කරවන්න හදනවා එක පැත්තකින් සමාජයට මිනිස්සුන්ට දකින්න පේන්න විදිහට හැඩගස්වන්න උත්සාහ කරනවා. ධනාත්මක චින්තනය සම්බන්ධව කතා කරන කෙනාගේ විශේෂ තියෙන දැනුම අවබෝධය මේ සියල්ලත් එක්ක එයත් කියන්න උත්සාහ කරනවා අර කැලුම් කිව්වා වගේ self help පැත්ත. ඒ කියන්නේ තමන් කොහොමද තමන්ගේ ජීවිතය උඩට ගන්න මහන්සි වෙන්න ඕනි කියලා. දැන් මෙතුමා මේ පරිවර්තනය කරපු කෘතියේ අර who will cry when you die. ඕකේ ඉංග්‍රීසි පොත මගේ ගෙදර පුස්තකාලේ තියෙනවා. ඒක ආරම්භ වෙන්නෙම හරි ලස්සන කියමනකින්. මොකද රොබින් ශර්මාගේ තාත්තා රොබින් ශර්මාට කියලා දෙන එක කතාවක්. ඒක එන්නේ කොහෙන්ද? ඉන්දියාවෙන් එන්නේ රබින්ද්‍රනාත් tagore කියපු කතාවක්. මොකද්ද? එතුමා කියනවා මේ ඔබ උපත ලබන මොහොතේදී ඔබට ආදරය කරන මිනිසුන් ඔබ හඬනවා දැක මහා හඬින් සිනාසුනි. ඔබ මියදෙන මොහොතේදී ඔබ යහපත් ලෙසින් ජීවත් වූයේ නම් ඔබ අවට සිටින මිනිසුන් හඬනු දැක ඔබට සිනාසීමට හැකිවිය යුතුය කියලා. ඒ කියන්නේ මේ කියන්නේ මේ සල්ලි ගැනම කතන්දරයක් නෙමෙයි. ආර්ථික බල සම්පන්නභාවය ඇති කර ගැනීම පිළිබඳ කතාවක් නෙවෙයි. දැන් මිනිහෙක්ගේ වටිනාකම් කියලා කියන්නේ වජිර සල්ලි නෙමෙයිනේ. මුදල් සහ වටිනාකමයි මිලයි කියන්නේ දෙකක්. අභිප්‍රේරකවරයෙක් විදිහට පුද්ගල හැකියාව සංවර්ධන දේශකයෙක් විදිහට මගේ අදහසක් තියෙනවා මට මිල හෝ වටිනාකම ගෙවන්න නැත්තම් මම යන්නේ නැහැ. මිල කියන්නේ මට නිශ්චිත අගයක් තියෙනවා.
වටිනාකම කියලා කියන්නේ සමහර විට මට ගෙවන්න අර මයංගනේ ඉරහඳ ගැටුව ඉස්කෝලේ ළමයින්ට බෑ. හැබැයි අනේ මේ මහත්මයා අද අපේ ඉස්කෝලේට ඇවිල්ලා අපි වෙනුවෙන් යමක් කළා කියන වටිනාකම හිතපතුලින් දෙන්න ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා. එතකොට මෙලයි වටිනාකමයි කියන්නේ දෙකක්. ඔය ධනාත්මක චින්තනය ඇතුලේ ගොඩක් දෙනෙක් හිතන කාරණාව තමයි මේ මිනිස්සු ගයිඩ් කරන්නේ මේ සල්ලි හොයන්න. තට්ටු ගෙවල් වල ජීවත් වෙන්න. එහෙමත් නැත්නම් වාහන ගන්න. ඕකට තමයි මේ ගයිඩ් කරන්න කියලා. ඒක තනිකර වැරදි වැඩක්. වැරදි කතාවක්. තමන් කැමති සමහරට කෙනෙක් මුදල් වලට ආශා කරනවා වෙන්න පුළුවන්. තවත් කෙනෙක් තමන්ගේ ජීවිතේ ජීවත් වෙන තත්ත්වය උසස් වීම අපේක්ෂා කරනවා වෙන්න පුළුවන්. එතකොට තවත් කෙනෙක් දක්ෂතා පැත්තෙන් ගත්තාම තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. මේ කොයි ශේෂ්ත්‍රයෙන් හරි තමන් අපේක්ෂා කරන තැනට යන්න කෙනෙක්ට උදව් කරන්න කියන්නේ ඒක කියෙව්වට පස්සේ තමන් තුළ අභිප්‍රේරණයක් ඇති වෙනවා නම් ඒක තමයි ගොඩක් වෙලාවට ඔය ධනාත්මක චින්තන ගණයට ලැබෙන පොත් ලියන අයගේ අපේ එකම බලාපොරොත්තු ආශාව බවට පත් වෙන්නේ. මොකද ඇත්තටම මගේ ජීවිතයේ සතුට මම ඇත්තම කතාව මේ කියන්නේ මූල්‍යමය වාසියක් ලාභයක් ඔය ශේෂ්ත්‍රයේ පොත් ලියපුවම තියෙනවා නැත්තේ නෑ. හැබැයි ඒකනේ මිල. හැබැයි ඊට වඩා පුදුමාකාර වටිනාකමක් අපිට අපි කෙරෙහි දැනෙනවා. අපි නිසා අපේ ලියපු පොත් නිසා ජීවිත වෙනස් කරගත්ත මිනිස්සු ඒ අත්දැකීම අපිට නැවත ලියලා දන්නවනකොට. ඔබ හිතන්න වජිර සාමාන්‍යයෙන් ළමෙක් කතා කරලා කියනවා නම් සර් මම ඒ නවයක හිටියේ නෑ සාමාන්‍ය පෙළ විභාගෙට. බයි සර්ගේ පොත කියවපු නිසා මම මෙතනට ආවා. ජීවිතේ නැති කරගන්න දැන් මම සමාජ ක්‍රියාකාරණියක් තමයි ෂේනු පෙරේරා කියලා කියන්නේ. ෂේනු මට මේ ළඟදී කතා කරලා කියනවා අයියා මම රෙකමන්ඩ් කරනවා ඔයාගේ YouTube වීඩියෝ බලන්න කියලා මං ගාව කවුන්සලින් එන අයට. බයි මට එක මිනිස්සෙක් හම්බුණා මේ මෑතකදී මම කියන්න කලින් එයා කිව්වා මම භාරතීය රත්නායකගේ වීඩියෝ බලලා සියදිවි නසා ගැනීම උමනාව නැති කරගත්තා කියලා. ඔබ හිතන්නේ මට කොච්චර පහසුවෙන් එදාරේ නිින්ද යන්නේ. ඒ නිසා සාහිත්‍යකරුවට ආනන්දයෙන් ප්‍රඥාව දක්වා සමාජයේ ගෙනියනවා කියන එකෙන් ඇතිවන ප්‍රහර්ෂයම අපිටත් ඇති කරගන්න පුළුවන්. මොකද මිනිස්සු තමන්ගේ ජීවිත වෙනස් කරගන්නවා. ඒ කියන්නේ තමන් අභිමත තැනට යන්න වෙනස් කරගන්නවා. මේක කරන්න මහ ලොකු දේවල් තියෙන්න ඕනේ නැහැ. අපි මේ සිග්නල් එක හරියට දෙන එක ඉතාමත්ම වැදගත්. චූටි කතාවක් කියන්නම්. මේක ඔබතුමන්ලා අනිවාර්යෙන් කියවලා ඇති අහලා ඇති. එක ගමක් තියෙනවා වටේම තියෙන්නේ කඳු පන්තියක්. මේ ගම යට වෙන්න යන්නේ ගම් වතුරෙන්. දැන් මේ ගම් වතුරෙන් ගම යට වෙන්න යන වෙලාවේ මුළු ගමේම මිනිස්සු ඉවත් වෙලා එළියට යනවා. එක මහලු මිනිසෙක් ඉන්නවා. මේ මහලු මිනිසා කියනවා මාව දෙවියන් වහන්සේ රැකගනීවි බේරාගනීවි. මං උන්වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් රැඳී ඉන්නවා කියලා. දැන් එන්න වතුර වැඩි වෙනවා. කැබ් එකක් එනවා මේ මිනිස්සුව බේරගෙන යන්න. ආපුහම කියනවා මේ ප්‍රතික්ෂේප කරනවා නෑ මම යන්නේ නෑ ගම් වතුර වැඩි වෙන්නේ නෑ මට විශ්වාසයි දෙවියන් මාව බේරාගනීවි මම රැඳෙනවා කියලා. ඊට පස්සේ කැබ් එක පිටත් වෙලා යනවා. දැන් වාහනයකින් එන්න බෑ. බෝට්ටුවක් එනවා. බෝට්ටුවෙන් ඇවිල්ලා මේ මිනිස්සුව බේරගන්න හදද්දි මේ මිනිස්සයා කියනවා මාව දෙවියන් කෙරෙහි මන් තුල ලොකු විශ්වාසයක් තියෙනවා. උන්වහන්සේ මාව බේරාගනීවි මට එන්න බෑ. දැන් එන්න වතුර වැඩි මේ මිනිස්සයා වහලෙට නගිනවා. වහලෙට නැග්ගාම හෙලිකොප්ටරයක් එනවා. ඇවිල්ලා කියනවා බේරගෙන යන්න ආවේ. මෙයා කියනවා නෑ මං දෙවියන් කෙරෙහි භක්තිමත් මට යන්න බෑ මම ඉන්නවා. දැන් අවසානයේදී නහය මට්ටමට වතුර ආපුවම මේ මිනිස්සයා දෝෂාරෝපණය කරන්න පටන් ගන්නවා දෙවියන් වහන්සේට. දෝෂාරෝපණය කරමින් කියනවා මගේ ජීවිත කාලෙම මම භක්තිමත්ව ජීවත් වුණා. එහෙම තියෙද්දි ඇයි මාව මේ මරණයට පත් වෙන තැනට පත් කරේ ඔබ මට කිසිම පිටක් ලබා දුන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේ ඔහුම ඔය පෙනී ඉඳලා අහනවා. නුඹ හිතන්නේ උඹට අර කැබ් එකයි බෝට්ටුවයි හෙලිකොප්ටරයි එව්වේ කවුරු කියලාද? හරිද? මම කියන්නේ සිග්නල් එක එක විදිහට එනවා බේරා ගැනීම සිග්නල් එක. මම කියන්නේ ධනාත්මක චින්තනය කියන අර ගණයට දාලා එක විදිහකට එක මිම්මකින් මයින්ඩ් උත්සාහ කරාට අපි මේ උත්සාහ කරන්නේ මේ සිග්නල් එක දෙන්න කරන එක ව්‍යායාමයක් මේ. ඒ කියන්නේ ඔබට ඔබව ගොඩ ගන්න පුළුවන්. දැන් මේකට මම තව එක පොඩි කාරණාවක් ඇතුළු කරන්න දීර්ඝ වෙනවද දන්නේ නැහැ පිළිතුර. විවිධ වෙන්න පුළුවන්. දැන් මම කියන්නේ හැමතිස්සෙම අවුරුදු 2500ක් තිස්සේ බුදු දහමත් එක්ක බෞද්ධ සාහිත්‍යයත් එක්ක පෝෂණය වෙච්ච ජාතියක් කියලා අපි හරියට ආඩම්බරකම් කියවනවනේ. අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා බෞද්ධ සාහිත්‍ය හෝ බුද්ධාගම කියන කාරණාව විෂයක් විදිහට ඉගෙන ගත්තේ. ඒක දර්ශනයක් විදිහට නෙමෙයි ඉගෙන ගත්තේ. සරලම කතාව මම කියන්නම්කෝ. සිද්ධාර්ථ කුමාරයා අර මාලිගාවෙන් එළියට බහින්නේ මං අහන්නේ මේ තමන්ගේ ඇහැට පේන්න ඉන්ද්‍රිය ගෝචර වෙන සක්විති රාජ්‍යයක් තමන් ඉස්සරහා පේන්න තියෙනවා. රම්ම සුරම්ම සුබ මාලිගා 3ක් තිබුණා. ලස්සන බිසවක් හිටියා. දරුවෙක් හිටියා. තාත්තගෙන් ලැබෙන රජකමක් තිබුණා. අනාවැකි කරුවෝ කියලා තිබුණා. මෙයා
ගිහි ජීවිතය ඇතුලේ හිටියොත් සක්විති රජ වෙනවා කියලා. ඒක පේන්න තිබුණානේ. එළියට බහින්නේ කොමක් වෙනුවෙන්ද? මනසින් දකින බුද්ධ රාජ්‍යයක් හදන්න එළියට බහින්න. එහෙම ගිහිල්ලත් එක ගුරුවරයෙක් ගාවට ගියා. හරි ගියේ නැහැ. තව ගුරුවරයෙක් ගාවට ගියා. වීරිය තිබ්බා, උට්ටාන වීරිය තිබ්බා, අදිෂ්ඨානය තිබ්බා. අවසානයේදී බුද්ධත්වයට පත් වුණා. දැන් එහෙම තමන් තුල තියෙන ශක්තිය උපයෝගී කරගෙන උට්ටාන වීරෙන් යුතුව මරගණන් පරදලා අවසානයේදී බුද්ධත්වයට පත්වෙච්ච මහා මිනිස්සෙක්ගේ ආගමක් දහමක් අදහන ගමන් අපි කොච්චර පහළට කඩා වැටලාද කියලා හිතන්නකෝ වජිර. කොච්චර අපි ඉල්ලනවද කියලා හිතන්නකෝ, සහන ඉල්ලනවද කියලා හිතන්නකෝ. උපාධිය අරගෙන අපි ගිහිල්ලා ඩිප්ටන් වටරවම හිට ගන්නවනේ කලුම් මේ අපිට රසාවක් දෙන්න කියලා. අපේ මේ ඒකයි මම කියන්නේ මේ සාහිත්‍ය ඇතුලේ දෙන පණිවිඩේ අපි හරියට අරගෙන නැහැ. ඒක සාහිත්‍ය වරදක් නෙමෙයි. ඒක ඇත්තටම අර අපේ රටේ මිනිසුන්ට මේක කියවා ගන්න හරි හැටි නොහැකි වීමේ ගැටලුවක් කියලා මම විශ්වාස කරනවා. ඒක කියවන විදිහක් දැන් ඇත්තටම අර දැන් ඉගෙන ගන්න එකත් ඉගෙන ගන්න ඕනේ. ඒකත් උගන්වන්න ඕනේ කියලා මට හිතෙනවා. ඇත්තටම මේ ට්‍රාන්ස් කියන චිත්‍රපටය මට මතක් වුණා ඔබේ කතාවේදී. ට්‍රාන්ස් බලපු කෙනෙක් මේ සිතුවිලිවල විපර්යාසය ඇති කරන්න කොහොමද සමාජය ඔහු උදව් කරගන්න කියලා. දැන් ට්‍රාන්ස් බලපු අය දන්නවා, බලපු නැති අයට පුළුවන් බලන්න. දැන් අපේ රටේ පොත් ප්‍රදර්ශන තියෙනවා. ඉංග්‍රීසියෙන් පොත් කියවන අය බිග් බෑග් ෆුල් ආවහම, නැවාවහම යනවා. එතනත් වැඩිපුර මිනිස්සු රැස් වෙන්නේ මේ පොසිටිව් තින්කින් පොත් කියන. එතන මේක ලංකාවේ විතරක් කතාවක් නෙමෙයි, මුළු ලෝකෙටම බලපාන කතාවක්. රොබින් ශර්මා කියවන ලංකාවේ පාඨකයෝ වැඩි වෙන්නත් එය හේතු වෙලා තියෙනවා. එතකොට එහෙම ගත්තයින් පස්සේ දැන් මේ සාහිත්‍ය රචනාවේ තියෙන සරලත්වය මත පදනම් වෙලා තමයි මේ ගොඩාක් වෙලාවට ධනාත්මක සිතුවිලි කියන කාරණාවට යම්කිසි මේ අර ඔබෙන් අහන්නේ මේක කියවුවහම ජීවිතේ දෙනවද, ඔබතුමාගෙන් අහන්නේ කල්කයක් හම්බුණාද කියලා මේ ප්‍රකාශයන් එන්නේ මේ ඉදිරිපත් කිරීමේ ස්වභාවය සහ සාහිත්‍යයයි අපි හිතාගෙන ඉන්න මට්ටමයි ධනාත්මක සාහිත්‍ය අතර තියෙන යම්කිසි දුරස්ථභාවයක් අපි හදාගෙන ඉන්න නිසා මම හිතනවා කැලුම්ට මේ කාරණාව තේරුම් ගන්න මේ දුරස්ථභාවය ඇති කරලා තියෙන්නේ කවුරුන් විසින්ද? ඇත්තටම එහෙම දුරස්ථභාවයක් තියෙනවද? එහෙම දුරස්ථ කරලා තිබීමට සාධනීය හේතු තියෙනවද කියන කාරණාව පැහැදිලි කරන්න. ඇත්තටම දැන් මේ ධනාත්මක චින්තන වර්ගයට මම ඇත්තටම ධනාත්මක චින්තනට වඩා මම විතරම පාවිච්චි කරන සුවං උපකාරක කියන පොත්. මේ සුවං උපකාරක කියන පොත් වල අපේ ලංකාවේ පාඨකයෝ මම හිතනවා පාඨකයෝ තවදුරටත් දියුණු වෙනවා නම් හොඳයි කියන මතය මගේ ඉන්නවා. ඒකට අපි වෙනත් විවිධ සාහිත්‍යයන් පරිශීලනය කරපුවම තමයි තේරෙන්නේ අපේ මේ ස්වං උපකාරක කියන වර්ගීකරණය කොයිතරම් පොඩි වෙලාද කියලා. ඒ කියන්නේ අපේ තියෙන්නේ අපේ පාඨකයන් ඕනේ එක හුස්මට කියවගෙන යන පොත්. කියන්නේ හොඳ ධනාත්මක චින්තන පොතක්, හොඳ ස්වං උපකාරක පොතක්, හොඳ අභිප්‍රේරණ ග්‍රන්ථයක් එක හුස්මට කියවන්න යන්න බෑ. එහෙම එක හුස්මකට කියවන යනවා නම් ඒ පොත පාවිච්චි කිරීමේ ගැටලුවක් තියෙනවා. මොකද නවකතාවක් කියවන විදියට නෙවෙයි කවියක් කියවන්න ඕනේ. මොකද කවියක කවි පොතක් ගත්තොත් අපි ගත්තොත් මේ ආරිවංශ නරවින මහත්මයාගේ කවි පොතක් ගත්තොත් පුංචි කවි තියෙනවා. හැබැයි ඒ කවියක් එක්ක පැය ගණක් හිතන්න පුළුවන්. එහෙම හිතන්න නැතුව දැන් මේ අපි කියන හයිකු කවියක් ගැන මොකද්ද මේක කියලා හිතලා එහෙම හිතන්න නැතුව හැබැයි හයිකු කවියක් අධ්‍යයනය කරලා හිතුවොත් පැය ගාණක් හිතන්න බොහෝ දේවල් තියෙන හයිකු කවියක. මෙන්න මේ වගේ තමයි මේ ධනාත්මක චින්තන එහෙම නැත්නම් අභිප්‍රේරණ ග්‍රන්ථයකුත් අධ්‍යයනය කරන්න ඕනේ. අර බාති කතාව තමයි තියෙන්නේ. මේ පොත් අධ්‍යයනය කරන්නේ නැහැ. එහෙම අධ්‍යයනය කරන්නේ නැතුව මේ පොතකින් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒක නිසා සමහර වෙලාවට අපේ සමහර ලේඛකයෝම හිතනවා මේවා ලියන අයම හිතනවා මිනිස්සු කොහොමද මේක අධ්‍යයනය කර සමහර මං කියන්නේ බොහෝ අය කියලා එහෙම ලියනවා නම් ඒක නිවැරදි කරගන්න ඕන අපි. ඒ කියන්නේ මිනිස්සුන්ටත් ඕනේ මේක රසවත් විදියට කියවන්න කියලා ඒකේ තියෙන හරය අයින් කරලා අයිසින් ටික විතරක් දාලා ලිව්වොත් මේ සමාජෙ තවත් අතරමැද නතර වෙනවා. ඒ කියන්නේ මේකට ක්‍රමේ වචන විතරක් දීලා ඒ වචනේ අරන් යන්න පුළුවන් උපක්‍රම ක්‍රමවේද දෙන්නේ නැතුව කරොත් පොත කියලා මිනිස්සයා සැනසෙයි. ඊට පස්සේ ආපහු තවත් මේ පොතක් හොයනවා කිසිම දියුණුවක් වෙන්නේ නැහැ. ඒක නිසා
මම හිතනවා මේ පොත් වර්ගීකරණයට එක්ක පාඨකයනුත් එක පැත්තකින් තවදුරටත් මීට වඩා අලුත් දේවල් බරපතල දේවල් හොයන්න පුරුදු වෙන්න ඕනේ. දැන් හොඳ උදාහරණයක් වශයෙන් ගත්තොත් මෑත කාලයේදී ලෝකේ බිහි වෙච්ච ප්‍රධාන ලේඛකයෙක් තමයි මැල්කම් ගැඩ්වෙල්. මම හිතනවා මැල්කම් ගැඩ්වෙල්ගේ පොතුත් හරි ලස්සනයි. නමුත් ඒ නම් ගත්තොත් ඩේවිඩ් ඇන්ඩ් ගොලායත්. ඩේවිඩ් ඇන්ඩ් ගොලායත්, අවුට්ලයර්, ටිපින් පොයින්ට්. එයාගේ පොත් තුන. ඒ කියන්නේ සරලව ගොත් ටිපින් පොයින්ට් පොතේ තියෙන්නේ ඕනම දෙයකදී ඕනම කිසියම් ශේෂ්ත්‍රයක අපි නියැල්ලා ඉද්දී එක තැනක් එනවා සාර්ථක වෙන. ඒ ටිපින් පොයින්ට් එක යනකම් යන ගමන හරි අමාරුයි. ඒ කියන්නේ හරියට කන්දක මෙන්න මේ උඩ මෙතන තමයි ටිපින් පොයින්ට් එක තියෙන්නේ. හැබැයි මේ අතරමැදදී ගොඩාක් අය මේක නවත්තනවා. මෙන්න මේ ටිපින් පොයින්ට් එක හොයාගන්නේ කොහොමද කියලා තමයි මැල්කම් ගැඩ්වෙල් කියලා තියෙන්නේ. හැබැයි වාතිය මේ පොත මට ප්‍රකාශන ආයතනයක කැලුම් මේක පරිවර්තනය කරන්න කියලා. මම පරිවර්තනය කරේ නෑ. මට හොඳටම විශ්වාසයි මේ පොත ලංකාවේ මම ඒ ප්‍රකාශකයත් අමාරු වැටෙනවා, මාත් අමාරු වැටෙනවා. අපිට කවුරු හරි ලාභ නොලබන ආයතනයකින් පරිත්‍යාගයක් හරි මොනවා හරි කරොත් මම මේ පොත පරිවර්තනය කරන්න සූදානම්. මොකද ඒක අතිශය මනෝවිද්‍යාත්මකයි. ඒ කියන්නේ වැඩිපුරම තියෙන පරිේශන. හැබැයි මට හරි ආසයි තුනයි පොත කියවලන පස්සේ ගාමිනීස මේ පොත අපේ මිනිස්සුන්ට සිංහලෙන් කියවන්න හම්බ වුණා නම් කියලා. අවුට්ලයර් කියන පොත හරිම වෙනස් පොතක්. ඔහු කියන්නේ පුද්ගලයෙක් ඉපදෙන වර්ෂය ජෝතිෂ්‍ය අනුකූල නෙවෙයි, ඉපදෙන වර්ෂය කොයිතරම් එයාගේ අනාගත දියුණුවට බලපානවද කියලා. එයා ගන්නේ ලෝකේ බිහි වෙච්ච ප්‍රමුඛතම ව්‍යාපාරිකයන් දෙදෙනෙක්. කියන්නේ ස්ටිව් ජොබ්ස් සහ බිල් ගේට්ස්. මේ දෙන්න ඉපදෙලා තියෙන 1955 ස්ටිව් ජොබ්ස්, බිල් ගේට්ස් 1956. මෙයා ගේනවා පරිේශනාත්මක මතයකට මේ දෙන්න මේ අවුරුදු දෙක ඉපදුන්නේ නැත්තම් අද බිල් ගේට්ස් සහ ස්ටිව් ජොබ්ස් කෙනෙක් නැහැ කියලා. ඒතකොට ඒක වෙනස් දෘෂ්ටි කෝණයක් නේ අජිර. එතන එයා කියන්නේ අර වැඩකරන්න බිල් ගේට්ස් වගේ හිතන්න, ස්ටිව් ජොබ්ස් වගේ වෙනස් විදිහට හිතන්න ඒවා නෙමෙයි මුකුත් කියන්නේ. මෙයා කියන්නේ හරිම සරලව ස්ටිව් ජොබ්ස් 1955 බිල් ගේට්ස් 1956 ඉපදුන්නේ නැත්තම් ඒ දෙන්න 1970 ගණන් වල වෙද්දි වයස අවුරුදු 22ක් වෙන්නේ නැහැ ඒගොල්ලොන්ට. එහෙම වුණ නැත්තම් මොකද 76 වෙද්දි තමයි 70 72 කාලෙත් තමයි ඔය පර්සනල් කම්පියුටර් මේ ඒ පරිවර්තනය පටන් ගන්න. එතකොට ඒගොල්ලෝගේ වයස අවුරුදු 22ක් 23ක් වෙච්ච නිසා තමයි ඒගොල්ලෝ සාර්ථකත්වයට බැලපෙන්නේ. ඒක වෙනස් දෘෂ්ටි කෝණයකින් ඒ පරිශීලන ලක් කරනවා. හැබැයි මටත් හිතෙන මේ පොත කියපස්සේ දැන් මේ අපි හැමදාම කතා කරන යටි හිත අවදි කරන්න, එහෙම නැත්නම් හොඳ සිතුවිලි හිතන්න, සිහින දකින්න මේ හැම ඒක නෙවෙයි මේ වෙනස් කතාවක්. ඒක කියවන්න පුළුවන් වුණා නම්. ඒ වගේම දැන් අලුතෙන් ආපු තව පොතක් තමයි පීක් කියන පොත. පීක් කියන පොතේ පැහැදිලිවම කියන්නේ ඒ මහාචාර්ය ඇන්ඩර්සන් නිතරම කියන්නේ ඕනම ශේෂ්ත්‍රයක සාර්ථකත්වයට පත් වෙන්න පුහුණුවනේ වැදගත් වෙන්නේ ඕමනාවෙන් කරන පුහුණුව. ප්‍රැක්ටිස් එක වැඩක් නැහැ, ඩෙලිබරේට් ප්‍රැක්ටිස් එක. අපි පුහුණු වෙනවා කියලා පුහුණු වෙනවට වැඩක් නැහැ. උවමනාවෙන් පුහුණු වෙන්න. ඒතර උවමනාවෙන් පුහුණුවක් කරන්නේ කොහොමද? ඒ ගැන තියෙන පරිශීලන. එතකොට මේ පොත් බරපතලයි. හැබැයි මේ පොත් එකක්වත් ලංකාවේ පරිවර්තනය වෙලා නැහැ. පරිවර්තනය කරන්නෙත් නැහැ. ඉතින් මම එක්කෝ අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන මේ පොත් කියවන්න ඕනේ. ඒක නිසා ලොකුම ඉතාම විශිෂ්ට ග්‍රන්ථ රැසක් අපේ ලංකාවේ සිංහල පාඨකයන්ට අහිමි වෙලා තියෙනවා. දැන් විශේෂයෙන් මම බාති අපි අමුතු උත්සාහයක් ගන්නවා ගාමිනිස මේ රොබින් ශර්මගේ පොත් පාව මෑතකදී ආවේ. අපි උත්සාහයක් ගන්නවා ඒ අර ටිකෙන් හැකිතරම් ප්‍රමාණයක්. ඒක නිසා තමයි මට පවා සිද්ධ වුණේ ඉරණ වෙනස් කිරීමේ කලාව විද්‍යාව ලියන්න නැතුව පොතේ මම අකමැත්තෙන් හරි ඇත්තටම කලාව කියන වචනේ දාන්න. මේකේ තියෙන කලාවක් නෙවෙයි. ඉරණ වෙනස් කිරීම විද්‍යාත්මකව කර යුතු දෙයක්. ඒක පුහුණුවක්. ඒක අමාරුයි. ලේසියෙන් කරන්න බෑ. එකරයිකින් කරන්න බෑ. හැබැයි අපිට ඒ කියන්නේ එහෙම හරි දුන්නේ නැත්තම් අර දැනුම කොහෙන් දෙන්නේ? ඒ වගේම මෑතකදී බිහි වෙච්ච මම මේකේ පුළුල් භාවය පෙන්නන මම මේ උදාහරණයක් ගන්න මෑතකදී බිහි වෙච්ච ලෝකේ හොඳම නියුරෝන විද්‍යාත්මක පොතක් තමයි සුපර්නැචුරල්. දැන් සුපර්නැචුරල් කියපු ගාම යන් එන්නේ දේව කතා ගතියක් නෙන්නේ. හැබැයි ඒක ලියලා තියෙන්නේ ලෝකේ ඉන්න දැනට ඉන්න හොඳම නියුරෝන විද්‍යාඥයෙක් වෙන ආචාර්ය ජෝ ඩිස්පෙන්සා. එයා පෙන්නනවා අපේ DNA වලට සිතුවිලි වලින් කොයිතරම් බලපෑමක් කරන්න පුළුවන්ද. එයා කියනවා මේ පොතේ පරිේශනාත්මකව පෙන්නලා තියෙනවා අපේ DNA කේතය අපි කියනවානේ ජානය වෙනස් කරන්න බෑ කියලා. අද වෙද්දි ලෝකේ පිළිගන්නවා නෑ ජානය වෙනස් කරන්න පුළුවන්. ජානය වෙනස් කරන්න රසායනිකයක් අවශ්‍ය නැහැ. ජානය වෙනස් කරන්න සිතුවිල්ලකට පුළුවන්. ඒක ලොකු පරිශ්‍රණයක්. හැබැයි දැන් මෙහෙම කිව්වොත් දැන් හරි සරලව මම දාලා තියෙන මගේ පොතේ සිතුවිල්ලකින් ජීවිතය වෙනස් කිරීමේ විද්‍යාව. සිතුවිල්ලකින් ජීවිතය වෙනස් කරන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් කොහොමද? දැන් මම මේ පොතේ ලියලා තියෙන සරලව හැබැයි සිතුවිල්ලෙන් ජීවිතය වෙනස් කිරීමේ විද්‍යාව අද වෙද්දී හාවර්ඩ් ඔක්ස්ෆර්ඩ් වගේ ලෝක ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවල කතා කරනවා. ඒක තමයි එපිජෙනෙටික් විද්‍යාව කියලා කියන්නේ. ඒ කියන්නේ සිතුවිල්ලකින් අපේ ජාන කේතය වෙනස් කරන්නේ කොහොමද?
මේ ධනාත්මක චින්තන පොත්පත් කියන එක මේ සුළු සාහිත්‍ය ශානරයක් නෙවෙයි. මේක ලෝකයේ දියුණු රටවල් රජයෙන් විසින් ඒ දේශකයන්ට ඒ පර්යේෂකයන්ට සල්ලි දීලා පර්යේෂණ පවත්වන ශේෂ්ඨයක්. පර්යේෂණ පවත්වනවා. ඒක සමහර අය දැන් අපේ ලංකාවේ සමහර අය හරි ලොකුවට කියන මම ওই ධනාත්මක චින්තන පොත් කියවන්නේ නැහැ කියලා. ඒක අභිමානයේ කාරණයක් කරලා තියෙනවා. මොකද ධනාත්මක චින්තන පොත් පත් කරලා තියෙන තැනට මම ওই පොසිටිව් තින්කින් දේශන ධනාත්මක චින්තන පොත් කියවන්නේ නැහැ. හැබැයි ලෝකේ අපේ ලංකාව 4-5 කියන්නේ නිකන් විහිළුවට වගේ වුණත් අපේ ලංකාව 4-5 පාරක් මිලදී ගන්න පුළුවන් පුද්ගලෙක් තමයි බිල් ගේට්ස්. බිල් ගේට්ස් වසරකට පොත් 50ක් කියවනවා. ඒකෙන් 90%ක්ම ධනාත්මක චින්තන එහෙම නැත්නම් සෙල්ෆ් හෙල්ප් පොත්. ඔහු කියනවා ඔහු පොතක් කියවන විදිය ගැන ඔහුගේ YouTube එකේ දාලා තිනවා. ඔහු පොතක් කියවන්නේ සටහන් තියාගෙන කටුසටහන් ගහලා ඒ වගේම ඔහුගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරලා මේ ලෝකෙ බිහි වෙච්ච වැඩිම වතාව ධනවත් වෙච්ච මිනිස්සයා කියනවා මං අවුරුද්දට පොත් 50ක් කියවනවා කියලා. ඒ වගේම Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කියනවා මං අවුරුද්දට සාමාන්‍ය පොත් 25ක් කියවනවා. ඒකෙන් 20ක්ම self help book කියලා. අපේ සමහරලාවට තමන්ගේ කියලා මුදලක් මාසෙකටත් රුපියලක්වත් හොබු නැති කෙනෙක් අර මේ තියෙන සමාජ මතේරම වෙලා මං මේ පොත් කියවන්නේ නැහැ මම ඕවා බොරු කතා. මං හිතන්නේ ඒක හොයන්න ඕනේ මොකද අපේ මේක විශේෂයෙන්ම වෙන රටවල් වල නම් රාජ්‍ය මැදිහත් වීමක් සහිතව පරිවේෂණ කරන ශේෂ්ඨයක් විශේෂයෙන්ම ඇමරිකාවේ මේ වෙද්දී 2016 දී ಭಾರತೀಯ ඔබ කියන වගේම ඩොලර් බිලියන 10ක කර්මාන්තයක් self help book කියලා කියන්නේ ඩොලර් බිලියන 10ක. ඔබ වැඩි කරලා බලන්න ලංකාවේ දළදාතික නිෂ්පාදිතයෙන් විශාල ප්‍රමාණයක් ඔවුන් හොයනවා ධනාත්මක චින්තන පොත්පත් අලෙවි කරලා. ඔවුන් අපේක්ෂා කරනවා 2022 දී ඇමරිකාවේ self help book කියන එක ස්වයං උපකාරක පොත් කියන්නේ ඩොලර් බිලියන 13ක කර්මාන්තයක්. අපේ ලංකාවේ අහලා දෙන සාහිත්‍ය ඛණ්ඩද කියලා දේශපාලඥයෝ. ඇත්තටම සාහිත්‍යයෙන් කියන්නේ ඛණ්ඩ පුළුවන් જાතියකටම. ඒක එතනින්ම තමයි මේක අපේ මේ ඒ වගේ තමයි සාහිත්‍ය ගැන හිතන්නේ එහෙම තමයි. ඒ මතේ තමයි තාම තියෙන්නේ 70 ගණන් වල කියපු මතේම තමයි තාම මිනිස්සු තුල තියෙන්නේ. සාහිත්‍ය ගැන මේ සාහිත්‍ය මොකටද කියලා අහුවාම හොඳම උත්තරේ දීලා තියෙන්නේ ගුරුතරුව නාට්‍යයේ ජයලත් මොනරත්න මහත්තයා පිටපතේ. මේ කොන්ද උඩින් තියෙන මුට්ටියට අසූචි පුරවනවද රත්තරන් පුරවනවද කියලා තීරණය කරන්නේ සාහිත්‍යය. එතකොට සාහිත්‍ය මොකටද කියලා තීරණය කරන්න පුළුවන් කියලා. දැන් බිල් ගේට්ස් ගැන කියපු නිසා කළු බිල් ගේට්ස් ගැන මේ මයික්‍රොසොෆ්ට් පටන් ගන්න ඉස්සෙල්ලා හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ප්‍රතික්ෂේප වුණු අද ලෝකයේ ඔබ කිව්වා වැඩිම වාරයක් ධනවත් අයිස්තුවේ ඉහළට ආපු කෙනා. එතකොට ඒබ්‍රහම් ලින්කන් මුළු ජීවිත කාලයේම විධිමත් අධ්‍යාපනයක් නොලබලා වසර 5ක් වගේ අධ්‍යාපනය ලැබලා ඡන්ද 12ක් පරාද වෙලා ඡන්ද 18ක් මැතිවරණ 18ක් පරාද වෙලා ਉਹ ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති වෙනවා. එතකොට අයිසැක් නිව්ටන් බාලවේදී දුර්වල සිසුවෙක් ගුරුත්වාකර්ෂණය කලණය ආලෝක විද්‍යාව වගේ ලෝකයේ නව සොයා ගැනීම සිද්ධ කරනවා. බීතෝවන් විශිෂ්ටතම සංගීත ශිල්පියා මුල් කාලේ ගුරුවරයෙක් කියනවා මොහුට සංගීතය පැත්තින් කිසිම අනාගතයක් නැහැ කියලා. එතකොට දැන් මේ හොයාගත්තේ මම මේ ඒවගේම බිහිරි බවට පත් වුණාට පස්සේ තමයි මූන් ලයිට්ස් වුණාට වෙන්නේ නිර්මාණ. ඔව් එතකොට දැන් මේ හොයාගන්න මේ දේවල් අහුලගන්නේ ඔය අපි කියන පොත්වලින්. එතකොට ඔබ ලියන මහමොලකාරයෝ වෙන්න පුළුවන්. ඔබතුමන්ගේ පොත් වෙන්න පුළුවන්. භාරතීයගේ පොත් සහ වීඩියෝ වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් සමාජ බලපෑම් කාරක බවට පත් වෙන්නේ කොහොමද? පත් කරගන්නේ කොහොමද කියන කාරණේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. අපිට විරාමයකට යන්න අවසර දෙන්න. අපි ආයත් කතා කරනවා ධනාත්මක සාහිත්‍ය පිළිබඳව. අද ලිවිසැරි ප්‍රේමයේ අපේ මාතෘකාව බවට පත්වී තිබෙන්නේ ධනාත්මක සාහිත්‍ය පිළිබඳව කරන සාකච්ඡාව. එය ධනාත්මකව ඉස්සරහට අරගෙන යන්න, එය වඩාත් සුභවාදී සිතුවිලි එක්ක ඉස්සරහට අරගෙන යන්න කැලුම් බැලිගම ගාමිණී කුමාරවිතාන මහත්මයා සහ භාරතීය අර්ථනායක අපට උදව් කරනවා. ඉතින් මම ගාමිණී මහත්මිය ගාව නතර වෙනවා. දැන් විවිධ චරිත පිළිබඳව අපි කතා කරා. බිල් ගේට්ස් ගැන කතා කරා, ඉබ්‍රහම් ලින්කන් ගැන කතා කරා, දැන් බීතෝවන් ගැන කතා කරා. දැන් එහෙම චරිත ගත්තාම දැන් තෝමස් අල්වා එඩිසන්
වෙන්න පුළුවන්, මයිකල් ජෝඩන් වෙන්න පුළුවන්, එතකොට වෝල් ඩිස්නි වෙන්න පුළුවන්. මෙහෙම මේ විවිධ චරිත ඔස්සේ අපිට කියනවනේ මෙන්න මේ චරිතාපදානය ඔස්සේ අපිව පෙළඹවීම ඇති කරනවානේ. එතකොට එහෙම ලියන පොත් ගැන නෙවෙයි සමාජ විරෝධයක් කියලා තියෙන්නේ. මේ මනෝවිද්‍යාත්මක උපදේශන ලබා දෙමින් ඉදිරිපත් කරන පොත් ලියන්න මේ චින්තකයන්ට තියෙන සුදුසුකම පිළිබඳව සමාජයේ ප්‍රශ්න කරනවා. මෙන්න මේ කාරණාවට කොහොමද අපි උත්තර දෙන්නේ? ඔව් මේ අපේ වජිර මේ අපදාන සාහිත්‍ය එහෙම නැත්නම් බයෝග්‍රැෆීස් කියන එක තාම ශ්‍රී ලංකාවට නොහුරුයි මගේ නම් අදහස. අපදාන සාහිත්‍ය. එතකොට අපි නිතරම ඒ ලියන ලද රචකයා පිළිබඳව සැලකිලිමත් වෙනවා. දැන් කැලුම් හෝ අපේ තරුණ වියතුන් දෙන්න බාතිය අර්ථනායක කැලුම් වැලිගම සහ අපි හිතමු ආලෝකයේ බෙදෙන දෙන්නින්නේ. ඒගොල්ල තුල ආලෝකය නැත්නම් එතන පොඩි ගැටලුවක් තියෙනවා තමයි. එතන ගැටලුවක් තියෙනවා. දැන් නිතරම කඳු මුදුනක ඉඳලා ආලෝකයේ විහිදුවන්නා තුල ආලෝකයේ තිබිය යුතුයි. දැන් ආලෝකවත් ජීවිතයක් ගත කරන්න කියලා කියන මගේ ළඟ කිසිම ආලෝකයක් නැත්නම් එතන පොඩි විතර්කයක් එනවා. ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නය මම උත්තර දෙන්නේ. අපදාන සාහිත්‍ය හදාරනව නම් යම්කිසි කෙනෙක් බයෝග්‍රැෆිකල් ලිටරේචර් කියන එක ඔහු අඩුතරමේ අර ඉංග්‍රීසි කියමනක් තියෙනවනේ ඔබ සඳට ඉලක්ක කරහොත් අඩුතරමේ ග්‍රහලෝක තාරකා අතර හෝ නවතිනු ඇත කියලා. දැන් මං හිතන්නේ අපි තුන්දෙනාම ওই අපදාන සාහිත්‍ය හදාරපු අය. ඒක මේ කතාවල් වලින් ලියන දේවල් වලින් එළියට එනවා. දැන් මෙතනදී හොඳ කියමනක් කියුණා. මේ එතනින් මං එන්නම්. බාතිය කියනවා මූල්‍යමය වටිනාකම් නෝ වටිනාකම් ගැන සෑන්න කියලා. මූල්‍යමය වටිනාකම ගැන ධනාත්මක චින්තනය හරහා එන්නේ. අපදාන සාහිත්‍යය තුලින් වටිනාකම් ගැන කතා කරනකොට මට මතක් වෙන්නේ මං හිතනවා මේ කැලුම් ලියාවේ කියලා නාගෙදී ලියලා තියෙනවද මන් දන්නේ රතන් ටාටා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයා ආචාර්ය උපාධියට ලං වෙලා ඉන්නේ. ටාටා සමූහ ව්‍යාපාරය ටාටා නම මෙහෙට බොහොම ගැළපෙන නමක්. බස් තියෙනවා, බර වාහන තියෙනවා ශ්‍රී ලංකාවට. ටාටා සමූහ ව්‍යාපාර සභාපතිවරයා රතන් ටාටා වර්තමාන සභාපතිවරයා හරිම ලස්සන කුඩා දේශනයක් කරලා තියෙනවා. මගේ අභිප්‍රේරණ දේශනවලදී මම ඕක ගන්නවා පින්තූරෙත් දාලා. ඔහු කියනවා දෙමව්පියන්ට ඔබ මිල ගැන නෙව වටිනාකම් පිළිබඳ දරුවන්ට කියා දෙන්න. බාතිය දැන් කිව්වා. මිල ගැන නෝ වටිනාකම් ගැන. අපේ පොත්වලින් අපි කරන්නේ අපි පිතුන් දෙනාගේ විතරක් නෙමෙයි මේ පිළිබඳ ලියවෙන පොත් සහ ඔය අපදාන සාහිත්‍යය පිළිබඳව හදාරලා ලියන අයගේ මිල නෙවෙයි වුන් දෙන්නේ වටිනාකම්. values, prices නෙවෙයි. price එකක් තියෙනවා ඒකට. නමුත් value එකක් දෙනවා. එසා රතන් ටාටා වැනි මහා සුවිශාල ධනවතෙක් ප්‍රකෝටිපතියෙක් කියනවා ඉන්දියාවේ ඉන්න අතිශය ලෝකේ ප්‍රකට මහා දානපතියෙක් වගේම ඒ උගතෙක් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඔහු සඳහන් කරනවා ඔබේ දරුවන්ට ඔබ මිල ගැන නොව වටිනාකම් ගැන කියා දෙන්න. නමුත් අපේ ශ්‍රී ලංකාව කොච්චර ගතානුගතික මම බය නැතුව කියන්නේ වචිර. අපි නිතරම මිල අහන්නේ. අපි දැන් ලෙක්චර් එකක් කරන්න ගියත් අපෙන් අහන්නේ කීයද ප්‍රයිස් එක? වැඩි නැද්ද? ඒ වගේම මේක ගතානුගතික රටක්. වසර 70 දශක 7ක් ගත වෙලා තියෙන මම නිදහස් සමරු දේශකෙක්. හරියට මම රාජ්‍ය ආයතන වල නිදහස් සමරු දේශන වලට යනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හරියම 4 වෙනිදා පෙබරවාරි 4 වෙනිදා හරියට නිදහසක් නැති මිනිහෙක් මම. නිදහස් සමරු දේශන දෙකක් නෙවෙයි 3-4ක් කරනවා සමහර දවසට. නමුත් මේ අපේ රට හරි ගතානුගතිකයි වජිර. ගතානුගතිකයි. ගතානුගතික රටක විෂයමාලාවේ ඇතුළත් වෙලා නැහැ අපදාන සාහිත්‍යයේ කියවීම. අභිප්‍රේරණ මොටිවේෂනල් කියන විෂය මොටිවේෂන් කියන විෂය අපට ඇතුල් වෙලා නැහැ. කැලුම් සඳහන් කරනවා ඇමරිකාවේ බිලියන ගණනින් සොයන්න පුළුවන්. ඇමරිකාව කියන්නේ අපි මේ එකපාරටම කියන්නේ ධනේශ්වර පන්තියට කත් අදින ධනාත්මක ඔය වගේ අපි හඳුන්වනවා. අපි බ්‍රිතාන්‍ය ජාතිකයන් හඳුන්වන අපිට අපි ගොඩක් දේවල් ඔවුන්ගෙන් ගත්තා. පසු කාලීනව වික්ටෝරියා වගේ දේවල් ඉදි කරලා දුන්නා. අපි කතා කරන්නේ කොහොමද අන් ජාතීන්ට? ජපන්නෝ, චීන්නෝ, සුද්දෝ. අපි ගෞරවාන්විතවද කතා කරන්නේ? මම නිකන් මම මේ අපේ
අසා සිටින්න මේ නරඹන්නන්ගෙන් අහන්නේ. ඔබෙන් අහන්නේ. අපි ගෞරවපූර්වකද? අපි ගෞරව නොකර අපිට ගෞරව ලැබෙනවද? ඔන්න අපදාන සාහිත්‍යවල කියා දෙනවා ගෞරව කරන හැටි. ලින්කන් කියා දෙනවා ගෞරව. මාටින් ලූතර් කිං කියා දෙනවා ගෞරව කරන හැටි. අන්‍යෝන්‍යව. නිහතමානී භවයේ ප්‍රතිමූර්තිය ලින්කන්, මහා ලින්කන් කියා. the great ලින්කන් කියන්නේ ඒකනේ. කියා දෙනවා. මහා ගාන්ධි කියා දෙනවා. ගාන්ධිතුමා නිහතමානී. නමුත් අපේ රටේ මිනිස්සු නිහතමානීද? වජිර මං ඔබෙන් විමසනවා. ඔබතුමාගෙන් මම විමසනවා අපේ මිනිස්සු නිහතමානීද? ඊටාම සරල පහළම ඉන්න තලයේ මිනිස්සුවත් නිහතමානීද? නිහතමානී නෑ. නිහතමානී නෑ. ඒක මේ දැන් මෙතනින් පහළට බැස්සාම ඕන තරම් සාධනීය ගුණ තියෙනවා. නිහතමානී නොවීමේ සාධනීය ගුණ උඩින් ඉඳලා පහළට. ඉතින් ඒක නිසා එවැනි රාජ්‍යයක් හදන එක අඩුතරමේ අර විශාල අඳුරක් පවතින තැනක කුඩා හෝ පහනක් දැල්වීම මැනවි. ටාගෝරයන් කියලා දෙන රවිනාථ ටාකුරයන් සඳහන් කරනනේ කඳුමුදුන් අපවිත්‍ර වන විට පහළට එන ජලය ගැන කවර කතාද? කවර කතාද? ඉතින් ඒක නිසා අපි දැන් මේ self help පොත් ගැන චරිතාපදාන ගැන අපදාන සාහිත්‍ය ගැන මේ වගේ කෙටි වෙලාවක් කතා කරාට මදි. අපි අපදාන සාහිත්‍ය කෘතීන් ළමයින්ට අරන් දෙන්න ඕන. සිංහල හෝ ඒවා ඉංග්‍රීසි ඒවා දමිළ බසින් හෝ ඒවා තියෙන කෘතීන් අරන් දීලා ඒ සුපූජිත ජීවිත ගැන හැදෑරීම් කරන්න ඕනේ. ඒවා පූජනීය තත්ත්වයට පත් කළා නිකන් පොත වහලා තියලා පින්තූර ගහගෙන ඉන්න එක නෙවෙයි. දැන් මම දැකලා තියෙනවා ශාලාවල් වල ගහලා තියෙනවා. ඒක වැඩක් නැහැ. අවබෝධය තියෙනවා ඔබතුමා කිව්වා වගේ. එතකොට කැලුම් මේ කියනවා හරි හොඳ සඳහනක් කරනවා. වටිනා විශාල මේ පුලුල් පරාසයක මේ පොත් අලෙවි වෙනවා කියලා. අපේ රටේ පොත් කීයද අපි ගහන්නේ? අපි ඔය self help දැන් මෙතුමාගේ පොත් විශාල වශයෙන් අලෙවි වුණා. ප්‍රකාශකයන් අහන පොත් කීයද ගැහුවේ කියලා මේ මුහුණු පොත හරහා දාලා තියෙන බොහොම සුළු ගණනක්. වැඩි ලොකු වාර්තාවක් තමයි පොත් 1000ක් කියන්නේ. පොත් 1000ක් කියන්නේ අපේ වාර්තාවක්. පොත් 1000ක් විකිණුණා කියන්නේ ලොකු වාර්තාවක්. එතකොට කොච්චර ජනගහනය ඉන්නවද? කෝටි කීයක් ඉන්නවද? නිකමට හිතන්න. එතකොට අපි තව ගොඩක් පුළුල් පරාසයකින් සිටිය යුතුයි වජිර. අපේ චින්තන රටාව බෞද්ධ දර්ශනය මත නෙවෙයි මේ වජිර මේ අපේ බාතිය කිව්වා වගේ අපි දර්ශනය නෙවෙයි අපි ඇදහිල්ලක් කරන්නේ. මේ දර්ශනයේ තියෙන වටිනා උට්ටානවතෝ සතිමතෝ සන්තුට්ටි පරමන්දන. අපි සතුටු වෙන්න හිතන් ඉන්නේ කැලුම් හෙට. දුහාමුදුරුවෝ යෝජනා කරන අතීතාන්න සෝචන්ති අතීතය ගැන තැවීමෙන් පළක් නැත මේ වෙලාවේ මේ මොහොතේ සතුටින් ඉන්න සියලු සුව බල හැකි ආද අරකද මේකද ලැබේ. ඔය අඟුතර නිකායේ සඳහන් කරන්නේ ඔබ අපි කතා කළා බද්දිහාමුදුරුවොත් එක්ක. ඒවල අපේ මිනිස්සු ඉන්නේ ටයිල් අල්ලලා සතුටු වෙන්න. ඊළඟට අපේ මිනිස්සු හැම එකටම මූල්‍යමය අගයකින් තමයි හිතන්නේ. මේ ධනාත්මක චින්තනය කියන්නේ සල්ලි හම්බ කරන එක. අපිට මේ තියෙන විදිය හොඳයි. මේක හොඳයි. මේක තමයි අපිට තියෙන විදිය. ඉතින් ඒකෙන් ගොඩ එන්න කිසිම ආයාසයක් කිසිම දෙයක් නැහැ. කවුරු හරි දෙන්නගේ එක්කෙනෙක් කියන උද්ඝෝෂණ. ඉල්ලීම් ලිප්ටන් වටරවම ඉල්ලීම් මේ තරුණ අය. අපි බලන්නේ අපට මේ කීයක් හරි හොයාගන්න අපෙන් කළ යුතුකම කවුරුවත් කරන්නේ. කළ යුතුකම කරන්න. ඉතින් අපි හංගඩු ගන්න යා කීයක් හරි හම්බ කරගන්න හැද අපි එහෙම හංගඩුවක් ගන්නවා. ඒක හරි වැරදි අර්ථකථන. මොකද මේ ශ්‍රේෂ්ඨීන් 14යි. ඒ ශ්‍රේෂ්ඨීන් 14 කරන්නේ අඳුරට එරෙහිව පහනක් දැල්වීම. මේ තරුණ සුදීමතුන් වියතුන් දෙන්න කරන්නේ අඳුරට එරෙහිව මීට වඩා අපිට හසුරු කෞශල්‍යයක් තියෙනවා වජිර අපි තුන් දෙනාටම හොඳ නව කතාවක් ලියලා සල්ලි හම්බ කරන්න. සුලලිත සුකොමල වදන් රසක් මගේ ගාව තියෙන අර සීනි බෝල වදන් කියන්නේ. ඉතින් ඒවෙන් අපිට හම්බ කරතයි. අපි තුන් දෙනාටම හොඳ මාකට් එකක් හදාගත්තා. මීට වඩා වේගෙන් අලෙවි වෙනවා ඒවා. නමුත් උඩුගම්බලා පිහිනීම තමයි අපේ සමාජයේ යුතුයකම වෙන්න ඕන වජිර. උඩුගම්බලා පිහිනීම. මේ යන ගංගාව ගලාගෙන යන පැත්තට ලියලා ප්‍රේම කතා රාශියක් කැලුම්ට ලියත හැකි මටත් වඩා හොඳට බාතියට ඊටත් වඩා හොඳ. අපි මට වඩා ඔබ දෙදෙනාටම ලියත හැකි. තරුණයෝ දෙන්න. ඒක නෙවෙයි වෙන්න ඕන. සෑම මේ ආලෝකවත් චින්තනයක් තියෙන කෙනෙක්ම පුජ්‍යලින්ම කරන්නේ උඩුගම්බලා පිහිනීම. ඒක අමාරුයි. ඔව් දැන් ඇත්තටම බාතිය දැන් ධනාත්මක සිතුවිලි උපද්දනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. පහනක එළියක් තියෙන්නට ඕන අනිත් හාත්පස අඳුර පළවා හරින්න. එතකොට ඔබ සොයා යන්න ඕන. ඔබ හදාරන්න ඕන. ඔබ චරිතාප්‍රදාන කියවන්න ඕන. එතකොට අපදාන සාහිත්‍ය ඇසුරු කරන්න ඕන. එතකොට ලෝකයේ විවිධ සිද්ධීන් විවිධ චරිත පිළිබඳව අධ්‍යයනය කරන්න ඕන. එතකොට මේ ලේඛකයෝ පාවිච්චි කරන චින්තන විධික්‍රම පිළිබඳව අපි කතා කරොත් දැන් ධනාත්මක සිතුවිලි උත්පාදනයේදී ලේඛකයන්ගේ ප්‍රයෝග මොකද? මම අර
මම ආස කරන කොටස මම කිව්වේ බාලසූරි මහත්මයාගේ සිතුවිලි පද්දනවා. ඉතින් එහෙම ලෝකේ කොහොමද ලෝක මට්ටමින් ගත්තයින් පස්සේ අර සිතුවිලි විදියට යනවා ඊට පස්සේ මේ වගේ විදික්‍රම අපිට කොහොමද අඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙන්නේ? ඔව් දැන් ලෝක මට්ටමට යන්න කලින් මම මගේ අත්දැකීමක් මම කතා කරලා ඉන්නම්. ජීවිතය වෙනස් කරගන්න තමන් අපේක්ෂා කරන ඉලක්කවලට යන්න මං විශ්වාස කරන්නේ මිනිස්සු හිතනවානේ මේක දීර්ඝ කාලීනව මේක ලොකු මේක මේ තමන් වෙනස් කරගන්න එක අමාරු වැඩක් කියලා. හැබැයි මගේ පෞද්ගලික විශ්වාසය තමයි මේක පොඩි ස්පාක් එකක් වගේ. සමහර විට මේක ඔබතුමාගේ මේක ඔබතුමාගේ ග්‍රන්ථයේ සමහරට කියවගෙන යනකොට මේක තියෙන එක වාක්‍යයක් ඇතුලේ. එක තැනකින් තමයි මේක අහුවෙන්නේ. ඒක වුණාට පස්සේ ඒ මනුස්සයා ඇත්තටම ඒ ගමන යනවා. ඒක කිසිම දෙයක් නෑ. මං සරල එක උදාහරණයක් කියන්නකෝ. දැන් මං හරි ආඩම්බරෙන් ඉන්නවා. මං ආඩම්බරයටපත් වෙනවා. මං විශ්වාස කරන දෙයක් තමයි වජිර. ඒ කියන්නේ අර අපේ ජීවිතවල මිනිස්සු වැඩිපුරම පසුතැවෙන්නේ තමන් කරපු දේවල් ගැනද තමන්ට කරගන්න බැරි වෙච්ච දේවල් ගැන. මෙය දෙන්න කිට්ටු එම නැත්තම් වයසක මගේ අච්චම්මගෙන් සීයාගෙන් මේ කාගෙන් හරි ගිහිල්ලා ඇහුවොත් ඔබගේ ජීවිතේ ඔබ වැඩිපුරම දුක් වෙන්නේ මොනවා ගැනද කියලා මිනිස්සු කියන්නේ මට කරගන්න බැරි වෙච්ච දේවල් ගැන තමයි කියන්නේ. ඒක තමයි ඇත්ත. එතකොට දැන් අපි කරපු දේවල් ගැන, ඒ කියන්නේ කරගන්න බැරි දේවල් කරනකොට අපිට ලොකු සතුටක් එනවනේ. දැන් උදාහරණයක් ගත්තාම මම මගේ ජීවිතේ ලොකු අභිමානයක් තියෙන එක මම මැරරකම්ම තියෙයි. අවුරුදු 21ක් පරණ මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව 1995 චින්තක සොයසා තිබ්බේ. ඒක 2016 කැඩෙන්නේ. හිතන්නකෝ මේ රටක යම්කිසි ශේෂ්ත්‍රයක් දශක දෙකක් එකම තැන තියෙනවා කියලා කියන්නේ අපි කොහෙද ඉන්නේ කියලා. දැන් ඕකම මම උදාහරණයක් ගන්නවා. 1996 ඩොනෝවන් බේලි තප්පර 9.84කට දුවලා වර්ල්ඩ් රෙකෝඩ් එක අලුත් කරුවා. ඊට පස්සේ 9.84යි ඩොනෝවන් බේලි, ඊට පස්සේ 9.79 මොරිස් ග්‍රීන්, 9.77යි ජස්ටින් ගැට්ලින්, ටිම් මොන්ටිගෝමරි, 9.76යි අසෆ් අපවෙල්, 9.74යි ජස්ටින් ගැට්ලින්, ආය 9.72යි මට මතක විදිහට අසෆ් අපවෙල්, 9.69 යුසේන් බෝල්ට්, 9.59 යුසේන් බෝල්ට්. කී වතාවක් ලෝක වාර්තාව ඉස්සරහට යනවද? හැබැයි අපි එක තැන නැවතිලා ඉන්නවා. දැන් මට අභිමානයක් තියෙනවා. මම හැමතිස්සෙම කියනවා මම මේ ක්‍රීඩකයත් එක්ක වැඩ කරන්න පටන් ගත්තාම හිමාශේෂාන් හැමතිස්සෙම කියනවා මගේ පුහුණුකරුවෝ වගේම මගේ ඇතුළේ මේ ස්පාක් එක හැදුවේ බාති අර්ථනායි. මොකද ඉන්දිරා ගාන්ධි ග්‍රවුන්ඩ් එකේ තියාගෙන රේස් එකට කලින් දවසේ මම කිව්වා හෙට ඔයාගේ දවස. ඔයා දුවනවා හෙට තප්පර 10.25ට. ඔයාගේ ඇඟ හැදිලා තියෙන්නේ. ඔයාගේ මූවමන්ට් එක හොඳයි. ඔයාගේ ඇක්සලරේෂන් එක හොඳයි. ඔයා 10.25ට මෙහා හිතන්න එපා. ඔයා ඒක දකින්න කියලා. මොකද ඔක ස්පෝර්ට්ස් වල තියෙනවා විෂුවලයිසේෂන් කියන කන්සෙප්ට් එක ලොකුවට. එන ඔබ දැකලා ඇති යෙලිනා ඉසින්බේවා තමන්ගේ රිටි පැනීමට කලින් රිට අතේ තියාගෙන තමන්ට මුවනනවා. හරි? එතකොට ක්‍රිකට් ක්‍රීඩකයෝ ඇයි පැවිලියන් එකේ ඉඳගෙන මේ ෂොට්ස් හතර වටේට ප්ලේ කරන්නේ? බැට් එක අතරට ප්ලේ කරනවා. මොකද්ද මේ කරන්නේ? මේ රිස්ට් එක අතිශයින්ම වැදගත් ක්‍රිකට් ක්‍රීඩාවේ. මගේ ෂොට් එක ප්ලේ කරනකොට මම මෙහෙම තිබ්බොත් පන්දුව යන දිහාව එකක්, මම අත මෙහෙම කැඩුවොත් පන්දුව යන දිහාව තව එකක්. එතකොට මේ පැවිලියන් එකේ ඉඳන් ප්‍රැක්ටිස් කරනවා මයින්ඩ් එක සහ බොඩි එක දෙකම. දැන් මේක මුකුත් වැඩ කරන්නේ නැතුව ගිහලා එකපාරට ෂොට් එක ගහනකොට මේක හරියට වැඩ කරන්නේ මේක වැඩ කරවලා එතනට ගෙනියනවා. ගෙනිච්චට පස්සේ මේක හරිම ඒ කියන්නේ මේක හරි හොඳට මූව් වෙනවා. කියන්නේ අපි මනසින් ට්‍රේන් කරලා යන්නේ. ඕකම තමයි මීටර 200 ශ්‍රී ලංකා වාර්තාවෙත් උනේ. සුගත් තිලකරත්න 1998 තිබ්බ වාර්තාව අවුරුදු 20කට පස්සේ විනෝද් සුරංජිත සිල්වා එක කැඩුවේ. එතකොට මම මේ පුහුණුකරුවෝ දෙන්නව මතක් කරන්න ඕනේ. චමින්ද මහත්මයා සහ විමුක්ති දසොයිසා දෙන්න ඇඟ එක පැත්තකින් බලාගෙන යනකොට අපි මයින්ඩ් සෙට් එක කොහොමද වෙන්න ඕනි කියන පැත්ත ඒක බලාගත්තා. එතකොට දැන් ඔය කියන කාරණාව, ඔය ස්පාක් එක ඇති කරන්නේ කොහොමද කියන කාරණාව ලෝකේ ඉන්න ඔය රොබින් ශර්මා වුණත්, ටෝනි රොබින්සන් වුණත් ඔය විෂය සම්බන්ධව අපි කැලුම් කතා කරපු ඔය සියලු ලේඛකයෝ දීර්ඝ කාලීනව පර්යේෂණ ඔස්සේ තමන් කරමින් ඒවා මේ සාධකත් එක්ක සනාථ කරගත්ත මිනිස්සු. කැලුම් හරි ලස්සන කතාවක්. කැලුම් කිව්වා මේක මේ එක දිගට කියවගෙන ගියොත් ඒ පොතෙන් ඇති වැඩක් නැහැ කියලා. දැන් මේ ළඟදී හරි ලස්සන වැඩක් වුණා. මගේ ග්‍රන්ථය දියුණුවේ මන්ත්‍ර. දියුණුවේ මන්ත්‍ර පොත කවුරු හරි දරුවෙක් දැන් මෙහෙම පපුව උඩ තියාගෙන මේ ළමයට නිින්ද ගිහිල්ලා. දියුණුවේ මන්ත්‍ර පොත අතේ තියාගෙන මේ ළමයට නිින්ද ගිහිල්ලා. අපේ ලංකාවේ හරි වේගෙන් වෛරල් වෙනවනේ.
කවුරු හරි යාගේ බෝඩිමක හිටපු ළමයි කෝක ෆොටෝ එකක් ගහලා ශාන්ත මහත්තයා. ගහලා මේක Facebook දාලා දැන් පේජ් වලින් 4 වටට ගහනවා දිනුවේ මන්ත්‍ර පොත අතේ තියාගෙන කොල්ලෙක් නිදි. හරිද? මට මේක ෆොටෝ එකක් ගහලා එවනවා. මට ඒක දකින්න කෙනෙක් මට එවනවා. එව්වට පස්සේ මං එයාට මැසේජ් මගෙන් අහුවා "ඔයාට මොකද හිතෙන්නේ" කියලා. මං කිව්වා මං කිසිසේත් මොක නරකට ගන්නෑ නැහැ. ඕක තමයි එහෙනම් මෑත කාලේ ඉනවා මගෙන් පොත වැඩිපුර කට්ටිය ඉල්ලුවේ කියලා. ඒ කියන්නේ දැන් අපි දකින එක දෙයක් තියෙනවා. අපි දන්න එක දෙයක් තියෙනවා. ඒ කියන්නේ දැන් මම දියුණුවේ මන්ත්‍රික ඇතුළේ මම ඇත්තටම ඒකේ මම කියපු එක දෙයක් තිබ්බා. ඕකේ බුක් ලොන්ච් එකට ආවේ අපේ ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහත්තයා. චන්දන මහත්තයා හරි ලස්සන කතාවක් කිව්වා. මේ පොත් තියෙන්නේ මේ කියවලා මේ පොත් රාක්කේ ලස්සනට තියන්න නෙමෙයි. මේක ඇතුළේ දැන් ඔකට මන්ත්‍ර කියන නම දැම්මෙත් විශේෂ හේතුවක් උඩ. මොකද හේතුව මම දන්නවා. වජිර මම ඉස්කෝලේ යන කාලේ මම හැමතිස්සෙම කියන දෙයක් 10 වසරේදී මගේ පන්තියේ ගෑනු ළමයි මට කිව්වේ කුලෑටි අප්පු කියලා. විහිළුවට. එතකොට මගේ පන්තියේ මම 10 වසරේදී සහතික පත්‍ර ෆයිල් එකේ මට තිබුණ එක සහතිකයයි. අපේ අම්මයි තාත්තයි hina වෙනවා අපි දෙන්න නැත්තම් ඔබට ඕකත් නැහැ කියලා. උපැන්න සහතික විතරයි තිබ්බේ. හැබැයි මම මගේ ජීවිතේ ස්පාර්ක් එක හදාගත්තේ ඇත්තටම මම මෙතුමාව දැක්ක ගමන් කිව්වා මං දකින්න හරි ආසන් හිතා. අද තමයි පළවෙනි වතාවට අපි දෙන්න මුණ ගැහුනේ. මම මෙතුමාගේ ලින්කන් කියන පොතෙන් ජීවිතේට ගත්ත දේවල් කිව්වොත් මේ මගේ ගුරුවරයෙක් මේ ඉන්නේ. මේ මගේ ගුරුවරයෙක් මේ ඉන්නේ. ඒක මං කියන්න ඕනේ. මොකද හේතුව අපිට මේ දේවල් කියවන්න හම්බ නොවුනා නම් කැලුම්. අපි අද මේ තැන්වල නැහැ. එතකොට මෙතුමන්ලා මේ ජීවිතේ ඒවා ප්‍රැක්ටිස් කරමින් ලියපු දේවල් තමයි මේ තියෙන්නේ. එතකොට මම කියන්නේ මේ දැන් මම දන්නවා කොච්චර මම දන්නවා අපි දෙයක් හිතුවට මදි. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒක තමයි මම අර මන්ත්‍ර කියන නම දැම්මේ. මන්ත්‍රයකට බලය ලැබෙන්නේ. පිරිතේ බලය තියෙන්නේ සජ්ජායනා කරන තරමට. නැවත නැවත කියන තරමට. මන්ත්‍රයක බලය තියෙන්නේ නැවත නැවත කියන තරමට. දැන් ඕක පුද්ගල හැකියාව සංවර්ධන ශාස්ත්‍රයේ පුද්ගලයෝ දන්නවා. ඒ කියන්නේ ලියන ලේඛකයෝ දන්නවා. එතකොට මේගොල්ලෝ මේක ලියන්නේ මේ කියවලා යම්කිසි අර ඒ මොහොතට වින්දනයක් අරගෙන අතාරින්න නෙමෙයි. මේක ඇතුලේ මේක කියනවා. ඒ කියන්නේ සරල උදාහරණයක් කියන්නකෝ. අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ මේක වජිර අපිට උගන්වලා තියෙන්නේ. අපේ මිනිස්සු මේක පාවිච්චි කරන්නේ. මේක අපිට ඉගෙනුවේ මොන්ටිසෝරියේදී මොකෙන්ද? ඒ කියන්නේ මේ ඔබ යමක් ජීවිතේ සාර්ථකත්වයට යන්න නම් ඔබ කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක අපිට ඉගෙනුවේ මොන්ටිසෝරියේදී. මොන ක්‍රියාකාරකමෙන්ද ඉගෙනුවේ? කන්සිස්ටන්සි තියාගන්න කියලා. ඒ කියන්නේ ඔබ හිතන්නකෝ. අපි තිත්තිරියා කරලා චිත්‍ර ඇඳන්නේ. පළවෙනි තිද්දක යා කරනකොට අපි චිත්‍ර දැක්කද කියන්නකෝ මට. හැබැයි අපි අරමුණු සහගතව මොකක් හරි මේකේ මතුවේයි කියලා හිතාගෙන ඊළඟ තිත යා කරේ. සමහර විට මැදක් යනකොටත් අපිට චිත්‍ර පේන්නේ නැහැ ගාමිණී මහත්තයා. හැබැයි අරමුණු සහගතව මේන් යමක් මතු වෙන්නේ කියන සිතිවිලි පෙරදරිව අපි නොනවත්තා ඉරි ටික යා කරගෙන ගියාම අන්තිම තිද්දක යා වෙනකොට අපිට චිත්‍ර පෙවුණා. දැන් ඒ කියන්නේ මේ ලෝකේ සාර්ථකත්වය කියලා කියන්නේ මම කියන්නේ අපි ජීවිතේ අපි පර්ෆෝම් කරනවා කියලා කියන්නේ. සමහරු කියනවනේ මේ අර කැලුම් කියපු කාරණාව හරියටම හරි. ඒ කියන්නේ CEO කෙනෙක් මේ ලෝකේ ඉන්න සාමාන්‍යයෙන් අවුරුද්දට පොත් 52ක් කියවනවා කියනවා ගාමිණී මහත්තයා. ඒ කියන්නේ එක සතියකට එක පොතක්. මිනිස්සු හිතනවා මේ self help books ඕන වෙන්නේ මනසින් කඩා වැටිච්ච දුර්මුඛ මිනිසුන්ට විතරයි කියලා. ඒක තනිකර වැරදි. පරාජිතන්ට විතරයි කියලා. මම දකින්නේ අපිට ඕනේ දැන් මං ගාවට එනවා මිනිස්සු. එකක් තමයි අන්ඩර් පර්ෆෝමන්ස්ලා. ඒ කියන්නේ දක්ෂතා අතර නොසිටින අය. දෙවෙනි කණ්ඩායම තමයි දක්ෂතා අතර ඉන්නවා හැබැයි ඉහළ දක්ෂතාවයකට යන්න ඕනේ අය. තුන්වෙනි කණ්ඩායම තමයි දක්ෂතා අතර ඉහළම මට්ටමේ ඉන්නවා ඒගොල්ලන්ට කඩා නොවැටි පර්ෆෝමන්ස් එක අකණ්ඩව ගෙනියන්න ඕනේ අය. ඔය කණ්ඩායම් තුනට අපි හැමෝම මේ ලෝකේ අයිති. එතකොට ඕන කෙනෙක්ට මේ දෙකින් ගන්න දෙයක්, ඒ කියන්නේ මේකෙන් ගන්න දෙයින් වටිනාකමක් තියෙනවා. දැන් ඔබ හිතන්නකෝ සාර්ථකත්වය කියලා කියන්නේ ගෙදරකට කුලියක් ගෙවනවා වගේ වැඩක් නේ. දැන් මම මේ එක පොතක් හොඳට ලිව්වා කියලා ඊළඟ එක මං එහෙම මෙහෙන් අටවන්න ගියොත් ඒක කියවන මනුස්සයා දන්නවා මං ඒකට මිල ගෙවලා නැහැ කියලා. කියන්නේ මට මේ මාසේ කුලිය ගෙවුවා කියලා ලබන මාසේ ඒ ගෙදර ඉන්න බෑනේ කුලිය නොගෙවා. ඒකට මම හැම දවසකටම සාධාරණත්වයක් කරන්න ඕනේ. ඔන්න ඔය කාරණාව ඔය self help පොත් ලියන මිනිස්සු දන්නවා. ඒක රොබින් ශර්මා වුණත් වෙන අපි ගත්තොත් නොමන් වින්සල් පීල් මහත්මයා වුණත් ඩේල් කානීගි වුණත් මේගොල්ලෝ මේක දැනගෙන හිටියා සහ මේගොල්ලෝ ජීවිතවල ප්‍රැක්ටිස් කරලා ඒගොල්ලන්ට දැනිච්ච දේ තමයි මේගොල්ලෝ මේ කියන්නේ. හැබැයි ඒක අල්ලගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. මොකද ඔය විශේෂයෙන්ම චරිතාපදානවලදී ඒ කාරණාව අපිට අල්ලගන්න පුළුවන් නම් මොකද මිනිස්සුන්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ නිකන් ඒක නිකන් ඇඳුමක් වගේ.
ගාමිණී කුමාර විතාන මහත්මයාගේ ක්‍රමය එතුමට හරියනවා. දැන් මගේ ෂර්ට් එක ගලවලා එතුමට දුන්නොත් ඒක හරියන්නේ නැහැ. ඔය හැම තැනකින්ම ගන්න දේවල් වලින් මගේ එක මොකක්ද කියලා හදාගන්න ප්‍රැක්ටිස් එක මතුවෙන්නෙම අපි ඒක කරමින් යනකොට තමයි. ඒක ටිකක් රිදෙන වැඩක්. ඒ කියන්නේ මම කියන්නේ මම හැමතිස්සෙම ඔය දේශනවලදී මම කියනවා වැඳුම් පිදුම් ලබන පිළිම තියෙනවනේ. අවකන පිළිමේ කටුවෙන් මිටියෙන් පහර කන්නට තරම් මේක සූදානම් නොවුනේ නම් අපි එතන වඳින්න දෙයක් නැහැ. ඒ ගල සූදානම් වුණා ඒක කටුවෙන් මිටියෙන් පහර කන්න. ඒ නිසා එතන ලස්සන පිළිමයක් මැවුණා. ඔය self help පොත් කියවන මිනිස්සුන්ට කියන්න තියෙන්නේ කියන්නේ ඕක ඒ පාඨකයින්ට කියන්න තියෙන්නේ ඔය ලියලා තියෙන්නේ මිනිස්සු භාවිතාවෙන් ප්‍රායෝගිකව අත්දැකීමෙන් තමන්ගේ අනික් මිනිසුන්ගේ ජීවිතවලින් ගත්ත දේවල් තමයි මේ අත්දැකීම් බවට පත් කරලා ලියලා තියෙන්නේ. ඒක තමන්ගේ ප්‍රැක්ටිස් එකට ගේනකම් ඇත්තටම ඒ පොත් කියවීමෙන් ලබන හොඳම ප්‍රතිඵලයට යන්න ලැබෙන්නේ නැහැ කියන කාරණාව. හොඳයි. අතරම නිර්මාණාත්මක බව සහ නිර්මාණශීලීත්වය කොයිතරම් දුරට ලේඛකයෙකුට වැදගත්ද? දැන් දියුණුවේ මන්ත්‍ර ඔබේ පොත. එතකොට කැලුම්ගේ පොත ඉරණම වෙනස් කිරීමේ කලාව. පොතකට නමක් දානවා කියලා කියන්නේ වෙනම ආර්ට් එකක් නෙවෙයි. දැන් කවරේ කම්බේ කවරේ නිසා මේ නම කියන එක යොදන එක දැන් අපි දකිනවා දැන් සමහර ලාවට මේ ඔම ඕලාරික හැඟුම් නැති නම් එක්ක ඔබේ නම් දැක්කම සමහරට අතට පොත එනවා ඇති. ඉතින් ඒකට ඔබට දොස් කියලා වැඩක් නැහැ. ඒකට මේ වෙනම කුලකයකට ඔබව දාලා ඔබ විතැන් කරන එක නෙවෙයි කරන්න ඕන. ඒ ඔස්සේ යන්න අවශ්‍ය කරන දැනුම අවබෝධය ලබා ගන්න. අපිට අවසන් වටේ කතා බහ කරන්න පුළුවන්. වෙළඳපොළ සාධක ඒ වගේම නවසිතුවිලි උත්පාදනය සහ මේ කලාවේ අපි නතර විය යුතු තැන පිළිබඳව අපි ගොඩාක් දේවල් කතා කරා. අපිට අවසාන වටේට යන්න පෙර අපිට අවසර දෙන්න විරාමයකට ගිහින්. අපි අද ධනාත්මක සාහිත්‍ය පිළිබඳව ලිවිසැරි ප්‍රේමේදී සාකච්ඡා කරමින් ඉන්නේ. මම අවසන් වටයට එළඹෙන මොහොතේදී අපි නැවතත් පුංචි ගමන් මගකට ගියොත් අපි කතා කරපු දේවල් පිළිබඳව මේ ධනාත්මක සිතුවිලි, ධනාත්මක සාහිත්‍ය, ධනාත්මක සාහිත්‍යයේ වටිනාකම, ධනාත්මක සාහිත්‍ය ලෝකේ පුරා ව්‍යාප්ත වීම, ලෝකයේ ඉන්න ප්‍රබල චරිත ඒ ඇසුරෙන් ගන්නා වූ උදව් උපකාර. මොකද අපහසුවකින් තොරව මෙය ආපස්සට ගමන් කරක හැති වැඩසටහනක් නිසා ඔබට මගහැරී තිබෙනවා නම් මේ සාකච්ඡාව මුලට ගිහින් බලන්න. ඉතාම වටින කාරණා මේ ධනාත්මක සාහිත්‍ය පිළිබඳව මතුවලා තිබෙනවා. ඉතින් අපි දැන් යනවා කැලුම් වැල්ලිගම ගාවට. කැලුම් දැන් ඔය ධනාත්මක සාහිත්‍ය පිළිබඳව මේ චින්තකයන්ගේ සිතුවිලි පරාසය පිළිබඳව ප්‍රශ්න කරනවා. එතකොට මිනිස් මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රකාශනිකුත් කරන්නට ඔවුන්ට තියෙන සුදුසුකම් පිළිබඳව ප්‍රශ්න කරනවා. එතකොට මනෝ චිකිත්සක ක්‍රම පිළිබඳව මනෝවෛද්‍ය උපදේශක මනෝ උපදේශක කියලා දාන්න පුළුවන්ද කියන මෙන්න මේ වගේ කාරණා නිසා තමයි මේ අපි කතා කරන මාතෘකාව අවප්‍රමාණ වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ දේවල් පිළිබඳව සහ මේ කාරණා හරියටම අපි බෙදුම් රේඛාවකින් වෙන් කරගත්තොත් අපිට මේ සාහිත්‍ය පිළිබඳව කතා කරන අර නුගුණ වඩා හොඳින් සුගුණ බවට පත් කරන්න පුළුවන්. ඇයි අර ඒ වගේ ප්‍රකාශ පළ කරනකොට ඒ වගේ දේවල් මත පළ කරනකොට මොන වගේ සුදුසුකම් සපුරා තියෙන්නට ඕනද මේ වගේ සාහිත්‍ය කලාව? මෙතන්නේ දැන් ධනාත්මක චින්තන පොතක් ස්වයං උපකාරක පොතක් ලියනා වගේම ඒ වගේ දේශනයක් කරන එක වෘත්තියක් වශයෙන් ගේද්දී මම මූලිකව විශ්වාස කරනවා ඒ කියන්නේ තමන් මුලින්ම තමන්ගේ සුදුසුකම තමන්ම තීරණය කරන්න ඕනේ. විශේෂයෙන්ම මම තීරණය කරේ මම 2008 දී මව්බිම් පොත්පත ලියන්න පටන් ගත්තේ. ඒ කාලෙදි එතකොට මම තරුණෙක් විශ්වවිද්‍යාලේ පළවෙනි අවුරුද්දේ තරුණෙක්. ඉතින් මමත් මගේ හීනයක් තිබ්බා මේ වගේ ශේෂ්ත්‍රයක් මට ගැලපෙයි කියලා. එතකොට අපේ ලෝකයේ ඉතින් තිබු ශේෂ්ත්‍රී වීරයන් තමයි මෙතුමාලා, සනත්කමගේ මහත්මයා, ඔය දීපා සූරාජ් මහත්තයා වගේ අය.
හැබැයි මම හිතාගත්තා මම පෞද්ගලිකව මගේ ජීවිතේ මම හිතාගත්තා මම ලේඛකෙක් බවට කොහොමද හරි දවසක මගේ විසිටින් කාඩ් එක හරි ඕතර් කියලා යටින් ලියනවා නම් කිසියම් තැනකට මගේ ප්‍රොෆයිල් එකක් යවද්දී මම ලේඛකයා කියලා දානවා නම් මගේ ඔළුවේ මතයක් තිබ්බා මම හදාගත්තා තිබ්බා මම මගේ පොත්වලින් පිටපත් ලක්ෂයක්වත් අලෙවි කරනකම් මම ඒක හරියට ගේන්නේ නැහැ කියලා. එතකම් මම ඇත්තටම ඒ වචනේ පාවිච්චි කරේ නැහැ. මම දාගත්ත කන්ඩිෂන්. ඒ වගේ මම දාගත්තා මට ඒක ප්‍රසිද්ධිය කියන්න බෑ. මම පෞද්ගලිකව මෙන්න මේ ගුණාංග සහ ටික මගේ තුල තියෙන්න ඕනි කියන එක මම හදාගත්තා. ඒ වගේ සම්පූර්ණ නොවෙන්න දී. නමුත් මම මූලිකව දාගත්තා. ඊට අමතරව මම හිතාගත්තා මේ ශාස්ත්‍රයේ මම විශ්වවිද්‍යාලේ ඉගෙනගත්ත අලෙවිකරණ උපාධියක් විදියට මම හිතාගත්තා මනෝවිද්‍යාව ඒ වගේම අපි කියනවා මාර්ගෝපදේශනය කෝචින් වගේ දේවල් අපි විධිමත්ව සමහර අය කියන විධිමත් ඉගෙනන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් මම හිතන්නේ මේකත් කරොත් මට වඩාත් හොඳ වෙයි මගෙන් ප්‍රතිඵල ගන්න අයට කියලා. එහෙනම් මම ඒ වගේ එකක් මගේ අතින් ඔළුවේ පොත් සම්බන්ධව මට තිබ්බ සංඛ්‍යාත්මකයක්. ඒ වගේම මට තිබ්බා මෙහෙම ගුණාංග ටිකක් තියෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ විදියට මේ දේවල් ටිකක් කරලා තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒ සියල්ලම ඒ කියන්නේ මම හිතන්නේ තාම පොඩි මට්ටමක තියෙන මේ දේවල්. හැබැයි කවුරු හරි කෙනෙක් මේ වගේ පොතක් ලියනවා නම් හරි ඒ වගේ දේශනයක් පවත්වන හරි එකක් මොන කිසියම් පරිචයක් ලැබලා තියෙන්න ඕනේ. එහෙම නැතුව අද පොතක් කියවලා ඒකෙන් ගොඩාක් ඉන්ස්පයර් වෙලා ඒ වගේ පොතක් ලියන්න උත්සාහ කරන්නේ නැතුව ඒ වගේම දේශනයක් කරන්න උත්සාහ කරනවා මට ඒක කරන්න පුළුවන්ද? මට මේ පුහුණුව කරන්න පුළුවන්ද කියලා තමන්ට සහතිකයක් දෙන්න ඕනේ. දැන් හොඳ උදාහරණයක් තමයි මේ අර භාරතීය ක්‍රිකට් ගැන කියපු නිසා මේ විරාට් කෝලි පුහුණුවට ගොඩාක් පුහුණුන ක්‍රීඩකයෙක්ලු. විරාට් කෝලිගේ ඩ්‍රිවන් කියන පොතේ තියෙන්නේ විරාට් කෝලි සාමාන්‍ය දවසට පැය 7ක් 8ක් විතර මම වැරදින නිවැරදින ඒ වගේ පුහුණු කරනවලු බාත් දැන් අපි සාමාන්‍යයෙන් විරාට් කෝලිම ගිහිල්ලා මේ ප්‍රැක්ටිස් කරන ක්‍රීඩකයෙක් හවොත් ඔයා එක පුහුණු සෙෂන් එකකින් එක පුහුණුවකින් කොච්චර වර්ධනයක් බලාපොරොත්තු වෙනවද කියලා සාමාන්‍ය ක්‍රීඩකයෙක්ට මම අද පුහුණුලා 120ක 110ක වර්ධනයක් බලාපොරොත්තු වෙනවා කියලා. ගොඩක් අය කියනවලු 105ට වඩා වැඩි ගාණක් තමයි කියන්නේ. විරාට් කෝලිගෙන් අහනවලු ඔයා එක පුහුණුවකින් කොච්චර වර්ධනයක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔහු අපි දකින්නේ සාමාන්‍ය නිහතමානී නැති ක්‍රීඩකයෙක් කියලානේ. ඔහු කියනවා මම එක පුහුණුවකින් බලාපොරොත්තු වෙන්නේ 100.01ක වර්ධනයක්. 100.01ක වර්ධනයක්. ඒ කියන්නේ එච්චර ලෝකේ ඉන්න අංකයක ක්‍රීඩකයා කියනවා එයාගේ එක පුහුණු සැසියකින් එයා බලාපොරොත්තු වෙන්නේ 100.01ක වර්ගයක්. ඒ කියන්නේ ඔබට පේනත් මේක ලේසි වැඩක් නෙමෙයි මේක අමාරු වැඩක්. ඒ නිසා මේ වගේ පොත් ලියනවා නම් මොකක් හරි දෙයක් කරනවා නම් විශේෂයෙන්ම තමන්ගේ නමට යටින් දාන දේවල් ටික ඒක අවංකව කරන්න ඕනේ. එහෙම නොකරොත් ඒක තොල් ලොකු විනාශයක් වෙනවා. එහෙම නැතුව අපි බොරුවට ඒ වචන සංඛ්‍යාව වැඩි කරලා පාඨකයා මුලා කරන්න හොඳ නැහැ. මොකද එහෙම තත්ත්වයන් තියෙන. ඒක නිසා සමහරලාට මේකට හැමදේම සම්බන්ධ කරලා බුද්ධ ධර්මයයි අභිධර්මයයි සාමාන්‍යයෙන් සමහරලාට අර අපේ ලංකාවේ තියෙනවානේ මෙහෙම දෙයක් හැමදේම බුදු ධර්මයෙන්ම කිව්වා කියලා කියන්නට නිවට පාඨකයෝ කැමතියි. එහෙම දෙයක්ත් තියෙනවා. ඒ කියන්නේ ඕක බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා නේද කියලා. ක්‍රිස්තියානි කෙනෙක් නම් කියන ඕක යේසුස් වහන්සේ දේශනා කළා තියෙනවානේ. ඒක නිසා අර ලේඛකයා අර ප්‍රධාන කාරණේ අමතක කරලා අර කියන්න ඕනේ සමාජ විද්‍යාත්මක කාරණේ තමයි දැන් අවශ්‍ය. දැන් තමන්ඩ පීට තමාමයි කියලා බුදුහාමුදුරුවෝ මුලින්ම දේශනා කරා. හැබැයි ඒක එහෙම කියන්නේ නැතුව මේකේ අලුතෙන් මේ වගේ පරිශීලන වෙලා තියෙනවා. මෙහෙම කරලා මෙන්න මේ වගේ කට්ටිය දිනු වෙලා තියෙනවා. ඒ ටික කියන්නේ නැතුව අර අපේ කට්ටිය ආස කැලලත් අය කියන්න උත්සාහ කරලා මේක අර තාම අර එක රවුමේ කැරකෙන තත්ත්වයක් තියෙනවා. කොහොම කරත් අර අන්තිමට ඒ කියන්නේ මේක හැම වෙලෙම පණින්න ඕනේ තැනක් තියෙන. ඒ පණින තැන යන්නේ නැතුව ආපහු මෙතෙන්ට මෙනවා. ඒක නිසා මේක වගකීමක්. ඉතින් නමුත් අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් ලෝකේ බිහි වෙච්ච හොඳ අභිප්‍රේරණ නවකතාවක් තමයි පවුලෝ කොයියෝගේ දී අල්කෙමිස්ට් කියන පොත. ලෝකේ බිහි වෙච්ච හොඳම මේක වැඩිපුරම අලෙවි වෙච්ච නවකතා අතරින් 3 වෙනි හෝ 4 වෙනි පොත. මම හිතන්නේ කෝටි 7කට වැඩි ප්‍රමාණයක් අලෙවිලා තියෙන පොත. කෝටි 7කට වැඩි ප්‍රමාණයක්. හැබැයි පවුලෝ කොයියෝට මේ සුදුසුකමක් නැහැ මනෝවිද්‍යාව සම්බන්ධව. එයා පුංචි කාලේ ඒ කියන්නේ නීති පීඨයට ඇතුළත් වෙලා නීති ඉගෙන ගන්න බැරුව පිස්සු අවුරුදු 2ක් 3ක් පිස්සන් කොටුවේ හිටිය කෙනෙක්. එතකොට මානසිකව මේව වෙච්ච කෙනෙක්. හැබැයි පවුලෝ කොයියෝ සුදුසුකමක් නැති වුණාට සමහරට අපිට සුදුසුකම් නැති ඔහුටත් වඩා. හැබැයි ඔහු ජීවිතේ පුදුමාකාර ගවේෂණයක් කළා තියෙනවා. පුදුමාකාර අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා.
එහෙම අත්දැකීම් වලට මුහුණ දීලා ගවේෂණ වල ප්‍රශ්න වලට මුහුණ දීලා ජීවිතේ සමහරට ගරිල්ලා කණ්ඩායම් එක්ක මද්ද්‍රව්‍ය එක්ක ඒ වගේ අනිත් අන්තයකින් සන්තියාගෝ නම් මාර්ගය දිගේ වන්දනා ගමනක් තනියෙන් ගිහිල්ලා පුදුමාකාර දේවල් කරලා තියෙනවා. එතකොට ඔහුගේ අත්දැකීම් ටික තමයි ඔහු සති දෙකකින් ඒ පොත ලියන්නේ. පිස්සුවෙන් ලියන්නේ ඔහු. සති දෙකයි ඒ පොත ගන්න ලියන්නේ. පුංචි පොතක්. හැබැයි අදටත් ලෝකේ හැමෝම ඉන්දියාවේ අපි ජනප්‍රිය චරිතයක් ශාරුක් ખાන් මම හිතන්නේ පිස්සු වැටලා වගේ ඒ ගැන දිගටම මේ මගේ ජීවිතේ වෙනස් කරපු පොත කියලා ඔහු කියන්න පටන් ගත්තා. ඒ ඔහුගේ අත්දැකීම්. ඔබට සුදුසුකමක් නැත්තම් හැබැයි මම හිතන අත්දැකීමක් තියෙන්න ඕනේ. Tamanට කියන කතාවක් නැත්තම් එහෙම කතාවක් කියන්න හොඳ නෑ කියන එක සදාචාරාත්මක දෙයක්. මට කියන්න බෑ එහෙම කරන්න එපා කියලා. එපා කියලා කියන්න බෑ. හැබැයි ඒක තමන් තීරණය කළ යුතු දෙයක් කියලා මම විශ්වාස කරගෙන මම පෞද්ගලික විශ්වාස කරන සමහර වැඩසටහන් මට එනවා. සමහර පිරිස් වලට කරන්න කියලායි. එතෙන්දී මට තේරෙනවා මම ඒ පිරිසට කතා කරන්න සුදුසු නෑ කියලා. හොඳම දෙයක් තමයි මේ විශ්‍රාමලත් කළමනාකරුවෝ පිරිසකට මට වැඩසටහනක් කරන්න ආවා. මේ ලංකාවේ ප්‍රධාන ආයතනයක විශ්‍රාමලත් කළමනාකරුවෝ. ඒගොල්ලෝ විශ්‍රාම ගන්න නිසා ඒගොල්ලොන්ට පවත්තන්න දේශනා. ඉතින් මට මුදලකුත් ගෙවනකොට මම හැබැයි තීරණය කරා නෑ මේක මට ගැලපෙන්නේ නැහැ කියලා මට හිතුණා. ඒක නිසා මම කිව්වා මෙන්න මේ වගේ අය හොඳයි මේ වැඩසටහනට කියලා. ඒක තමයි මම හිතන්නේ ඒ ගැන හිතන අයට මට කියන්න තියෙන්නේ. ඇත්තටම දැන් පවුලෝ කොයියෝගේ ජීවිත වන්දනාවක සටහන් වගේ කෘති ඇතුලේ දැන් ඔබ කිව්වා අත්දැකීම් ගැන. ඔහු සිරගත වෙලා හිටපු වෙලාවේ ඔහුගේ මිත්‍රයෝ ඔහු පිළිබඳව හිතපු විදිය, එතකොට සමාජයේ ඔහු පිළිබඳව හිතපු විදිය මේ දේවල් ගැන කියනකොට මම හිතන්නේ ඕනම මිනිස්සෙකුට පුදුම කඩාවැටීමක්. ඔහු එතකොට මානසික රෝහලේ ඉන්නකොට ඔහුට සලකපු ආකාරය මම හිතන්නේ රාහුබද්ද මැතිනිය සිංහලට නගලා තියෙනවා ඒ පොත. ඔබට අරන් කියවන්න පුළුවන් ජීවිත වන්දනාවක සටහන් කියලා. දැන් පවුලෝ කොයියෝ වගේ සුපූජිත ජීවිත ගැන කියවන්න ඔබතුමන් අපිට කලින් වටේදී ආරාධනා කරා චරිත පිළිබඳව කියවන්න කියලා. එතකොට දැන් මේ ධනාත්මකව හිතන්න සමාජය හුරු කරවන්න මේ අපි අවසන් වටේ ඉන්න නිසා අපේ සාහිත්‍යය කොතනට ගමන් කරන්න ඕනද? ධනාත්මක සාහිත්‍යය කෙබඳු වෙන්න ඕන කියලාද ඔබතුමන් ජේෂ්ඨ ප්‍රවීණෙක් විදිහට යෝජනා කරන්නේ? මෙහෙමයි වජිර මම හිතන්නේ දැන් ওই ධනාත්මක කියන වචනේ බැහැර කළා මනුෂ්‍ය ස්වභාවය පිළිබඳව මනවින් වටහාගෙන කටයුතු කරනවා නම් යම් කිසි කෙනෙක් මනුෂ්‍යයන්ට අවශ්‍ය දේවල් වීරය අධිෂ්ඨානයේ වගේ මනුෂ්‍යයන්ගේ කඩාවැටීම් පිළිබඳව පරිපූර්ණ අවබෝධයකින් යුක්තව ක්‍රියා කරනවා නම් මං හිතන්නේ ඔහු නිර්මාණ ශක්තියක් තියෙනවා නම් ඔහුට පුළුවන් ඊටාම විශිෂ්ට මනෝවිද්‍යාත්මක නිර්මාණ කරන්න. ඒකට අර ලේබල් එක ගහන්න අමාරු වේවි. උදාහරණයක් මේ වෙලාවේ මට මතක් වෙන ඔක කියනකොටම ගීදමෝපසාන්ගේ උමතු විනිශ්චයකාරවරයෙකුගේ දින සටහන. උමතු විනිශ්චය මේ දෙදෙනාම කියවලා ඇති තරුණ වියතුන් දෙදෙනා උමතු විනිශ්චයකාරවරයෙක් අග්‍රගණ්‍ය ඒ කියන්නේ විශාල උපහාර ලැබිච්ච කෙනෙක් නැති වෙනවා, මැරෙනවා. තරුණ නීතිඥ මණ්ඩලයේ අපි කැලුම් වගේ තරුණ ලේඛකයෙකුට කියන නීතිඥවරයෙකුට මෙයා ගැන අපදානය, චරිතාපදානය කරන්න ඔහුගේ 3 මාසෙ නැත්නම් අවුරුද්ද සංවත්සරයට මේක එලි දක්වන්න පුළුවන් කියලා නීතිඥයෝ ඉල්ලීමක් කරන මහේස්ත්‍රාත්වරු. ඔහුට දෙනවා ගෙදර යතුරු මේ මිනිහා තනිකඩ විඳලා තියෙන මේ විනිශ්චයකාරතුමා. මේකම කෙටියෙන් කියන්නේ. දොර ඇරලා බලලා ඉතින් බොහොම ඔක්කොම හොඳයි සදාචාර සම්පන්නව ජීවත් වෙලා තියෙන මේ එක ලාච්චුවක් තියෙනවා බාතිය රහස් ලාච්චුවක් මේක ඇරලා බැලුවාම රහස් පොතක් තියෙනවා ආවරණේ. මේ පොත පරිස්සමින් රැකවල් කරපු පොතක් ඉබන් වලින් බැඳලා ඔහු බොහොම කුතුහලයෙන් තරුණ ලේඛක නීතිඥයා මේක කඩලා බැලුවාම මේකේ තියෙන්නේ කියලා තියෙනවා. අපි දුන් ජූලි 16 වෙනිදා මට මිනිසෙකු මැරීමට සිත්වි කියලා මේක දිගටම මිනිස්සු මරලා ඒ ගැන සටහන් ලියලා තියෙනවා. කවුරුවත් සැක හිතන්නේ නැහැ විනිශ්චයකාරවරයෙක් නිසා ඔහුට මෙහෙම ඒ වගේම දඬුවම් කරනවා. ගිලටීනේ හිසගසා මරා දමනවා. මේ එක එක්කෙනා සැක කරලා ගෙන ආවම අද ඒ පිළිබඳ සැක කටයුතු කෙනෙක් ගෙන ආවේ මම වහාම දෙවරක් නොසිතා ඔහුට මරණ දඬුවම්. මෙයා තමයි මරලා තියෙන විනිශ්චයකාරතුමා. එතකොට මොපසාන් කියන්නේ මේ හැම මිනිහෙක්ගෙම ඇතුළත කළු චරිතයක් තියෙනවා. සුදබල මිනිහෙක් තුන. ඒක ලොකු මනෝවිද්‍යාත්මක සාධකයක්. අපි ඇතුළේ ඉන්න හොරෙක්. අපි ඇතුළේ වීරයෙකුත් ඉන්නවා. අපි ඇතුළේ ඉන්න බියසුල්ලෙක්. දැන් මහා දැවැන්ත මිනිස්සු කරපත්තන්ට මීයන්ට බයයි ඉන්නවා. හැබැයි කරාටේ ෂූරයෝ. කළු පටි ඔක්කොම තියෙනවා. ටයිකොන්ඩෝ. හැබැයි පොඩි කරපත්තන්ට බයයි. හරි. තනියම
මලමිනී තියෙන තැන් වලින් යන්න ඒ වගේ තැන් වලින් කනත්තවල් වලින් යන්න බයම විශිෂ්ට ටයිකොන්ඩෝ ශූරයෝ මාත් එක්ක ඉඳලා තියෙනවා. මට වඩා ඇඟ තියෙනවා. ඉතින් හැම මිනිහෙක් ඇතුළම විවිධ මිනිස්සු නානත්ත කාය නානත්ත සංඥා ඉන්නවා. ඉතින් ඒක ගැන මනා වැටහීමක් මේ අවුරුදු 85ක විතර අද කෙටි ජීවිතයන්නේ කැලුම් තියෙන්නේ. ඒ ජීවිත කාලය තුල වටහා ගන්න බෑ වජිර. නමුත් අනුන්ගේ ජීවිත පරිස්සමින් හදාරනකොට මේ මං දකිනවා ඔහුට තියෙන ලොකුම සුදුසුකම ඒකයි කියලා. දැන් පවුලෝ කොයියෝ ගැනම කතා කරනකොට ඔහු ගැන සඳහන් වුණානේ. ඔහු මේ විශිෂ්ට අල්කෙමිස් පොත ලිව්වේ ඔහු මනෝවිද්‍යාඥයෙක් නෙවෙයි. දැන් මම සත්ව විද්‍යා ශාස්ත්‍රය කෙනෙක්. හැබැයි ඉතින් මෙහෙමයි. අපි සදාචාරාත්මකව අපිට තියෙන්නට ඕන අපේ යුතුයකමක්. අපිට දැන් උදාහරණ වශයෙන් කැලුම්ට අර විදිහ අර විශ්‍රාම ගියපු අයට කතා අන්න ඒ වගේව මට එවන්න. මොකද මම සුදුසුයි. මට අවාසනාවකට තරුණ අයට කතා කරන්න වැරදි මිනිස්සුන්ට වැරදි දේවල්. ඒ වුණත් අපිට ඒ දේවල් ගන්න ඔය දේවල්. එතකොට දැන් මේ ඔය අපේ ඇඟලුම් කම්මල් වල මම යම් ප්‍රමාණයක ජනප්‍රිය දේශකයෙක්. හැබැයි ඒගොල්ලෝ තරුණ. ඒගොල්ලන්ට කතා කරන්න ඕනද මේ තරුණ වියතුන් දෙන්න. කතා කරනවා ඇති කැලුම් සහ වාති. දැන් මම කියන්නේ අපි අර ඒ කළුසා දැන් අපි දැන් විවිධ විෂයන් හදාරලා අපි එහෙම විශිෂ්ටෝ මේ ඒ කියන්නේ වියත්භාවය ලබා ගත්තන් පස්සේ ඒක පිට වෙනවා. ඒක සුදුසුකම් මතම එන්නේ නැහැ. දැන් රත්නශ්‍රී විජේසිංහයන් විද්‍යා උපාධිධරේ කෘෂි විද්‍යා උපාධිධරේ. නමුත් ඔහු ලියන ගේය පද රචනා බලන්න. හොඳම උදාහරණය මම මේ කියන්නේ. රත්නශ්‍රීගෙන් ලිව්වනේ ඔබතුමා. ඉතින් මේ පවුලෝ කොයියෝ දැන් හෙමින්ග්වේගේ ඔබ සියලු දෙනා දන්න මහල්ලා සහ මූද ඉතාම කුඩා පොතක්. ඒකනේ නොබෙල් සම්මානයේ සන්තියාගෝ කියනකොට මට මතක් වුණේ සන්තියාගෝ නැමැති මසුම් මරන්නාගේ කතාව. සන්තියාගෝ පස්සේ නඩු පවරනවා සල්ලි ඉල්ලලා. ඉතින් මේක හරිම මනෝවිද්‍යාත්මක කතාවක්. මිනිසෙකු විනාශ කළ හැක එහෙත් ඔහු මරාදනීය හැක එහෙත් ඔහු විනාශ කළ නොහැක. ඕක ලොකු තේමාවක්. අපි විනාශ කරතයි එළියට බහිනකොට මරා දාන්න පුළුවන්. හැබැයි අපේ සංකල්ප අපේ තේමාවල් විනාශ කරන්න බෑ. ඕක තමයි ඕක ඇතුලේ තියෙන්නේ. ඔය කෙටි ඕක නොකියපු කෙනෙක් නෑ. අපි මේ තුන් දෙනාම වගේම අපේ ප්‍රේක්ෂකෝ බොහොම බහුමානයට පත් වෙච්ච පොතක්. නොබෙල් සම්මානෙ කුඩා පොතක්. මේ Old Man and the Sea. හැබැයි ඔහු මනෝවිද්‍යාඥයෙක් නෙවෙයි. ඔහුගේ හෙමින්ග්වේගේ අවසානයේ අතිශය මේ මනෝ විෂාදයකට ලක් වෙච්ච මිනිහ සියදි විනසා ගන්නවා. වෙඩි තුවක්කුවෙන් වෙඩි තියලා තමාගේ ගිනි අවීමේ වෙඩි තියාගෙන ඔහුට මේ විෂාදය දරා ගන්න බැරුව සියදි විනසා ගන්නවා. බොහෝ ප්‍රවීණ විශිෂ්ටයන්ගේ ජීවිත හරි ඇබ්නෝමල්. අසාමාන්‍යයි. අවසානයේ බොහොම දැන් පවුලෝ කොයියෝ මන් දන්නේ නැහැ කොහොම වේවිද කියලා. අනේ එසේ නොවේවා. දැන් ඒ වගේ සුවිශේෂ නිර්මාණ ශිල්පීන් හරි අසාමාන්‍යයි. අපිට තියෙන එවැනි අසාමාන්‍යතා. එවැනි අය අසාමාන්‍යයි. දැන් එක උදාහරණකින් මම ඉවර කරන්න. දැන් බෙතෝවන් නැවිදිනෝනේ වැරහිලි ඇඳගෙන ටිකක් අපේ වචනෙන් කියන ලයිට් ඩ්‍රින්ක් එකක් දාලා ලයිට් නේ හොඳටම මන්මත්ව ඇවිදිනකොට වීඩියෝ ඔස්සේ පොලිසියෙන් අල්ලගෙන යනවා. පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා කියනවා මම බෙතෝවන් ලුඩ්විග් වෑන් බෙතෝවන්. නෑ වෙන්න බෑ. බෙතෝවන් වෙන්න බෑ. ඔබ මේ කොහෙද යන පිස්සෙක් කියලා එළි වෙනකන් සිරමැදිරී ඉන්නවා. පස්සේ බෙතෝවන්ගේ සගීන් ඇවිල්ලා තමයි බේරගෙන යන්නේ. අසාමාන්‍යතා. ඒ අසාමාන්‍යතා තියෙන මිනිස්සු අතින් තමයි විශිෂ්ට නිර්මාණ බිහි වෙන්නේ. ඔවුන්ගේ හැබැයි අධ්‍යාපන සුගම ඊට වඩා සම්පූර්ණයෙන් පටහැනි. වෛද්‍ය ඇන්තන් චෙකෝව් ලියපු කෘතීන් බලන්න බල්ලා ගැටුව යන කාන්තාව. ඔහු වෛද්‍යවරයෙක්. අද අපේ රටෙත් ඉන්න වෙනි අය. නමුත් ඔවුන් සම්පූර්ණයෙන්ම මේ විෂයෙන් පරිබාහිරව යන්නේ. ඒ විෂයානුබද්ධව යා යුතුයි කියලා හොඳ වෙලාවට කැලුම් ඉවර කරන්න අපි දෙන්න මත ගැටුමක් ඇතිරෝ. කැලුම් කිව්වා ඒක ඔබට බාරයි කියලා. ඒ කියන්නේ විෂයට පරිබාහිරව කෙනෙකුට යා හැකි. එක්තරා ප්‍රකට මහාචාර්යවරු මම කැලුම්ට කිව්වා බාති එන්න කලින් මේ අපේ මැදිරියට එන්න කලින් එක්තරා ප්‍රකට මහාචාර්යවරු මේ සම්මාන ප්‍රදානයකදී මටත් තියුණත් එතුමා කියනවා මට ඒ ගාමිනී පරිසර විද්‍යාව පොත්වලින් බැහැර වුණේ. ඒක කිව්වේ මේ ඔබ මේවා නොලිය යුතුයි කියන එක තමයි කිව්වේ. නොකියා කිව්වේ. ඒකට මම පරිසර විද්‍යාඥයෙක්. ඒ පරිසර විද්‍යාව ඒවා ලිව්වනම් හොඳයිනේ. ඒවනේ. ඒවා අවශ්‍යයිනේ. මම ගෝ ඔව් සර් ඒකටන් ඇත්ත. ඉතින් මං ආස මේකටනේ. ඉතින් එතකොට අපි අපේ රාමුවෙන් පිටපැන්නට වැරදක් නැහැ. අපි ඒ රාමුවේ සිරවිය යුතු නැහැ. සමාවෙන්න රොබින් ශර්මා කියලා කියන්නේ නීතිඥයෙක්. සත්තකෙම නීතිඥයෙක්. නීතිඥවරයෙක්. එතන රිචඩ් බ්‍රැන්සන්
මං හරිම ගරු කරන චරිතයක්. සන්තුට්ටි පරමන්දනම් මුළු ඇඟේම තියෙන හැම සෛලයකම තියෙන රිචඩ් බ්‍රැන්සන්. ඔබ දෙපළම ওই වර්ජින් ලංකාවේ හොඳම උදාහරණ මෑත කාලේ මහින්ද ප්‍රසාද් මස්සිබුල. මස්සිබුල. සෙන්කොට්ටන් ඔය අපේ අලුත් පොත අපොයියාව. ඉතින් ඒ අයගේ වෘත්තීන් බැලුවොත් අපේ මහා කවි රත්නශ්‍රී විජේසිංහයන් බැලුවත් සම්පූර්ණ පටහැනි ඒ වෘත්තිය. අපි මේ ගොඩනගා ගන්න චරිතයත් එක්ක අපි ගොඩනගා ගන්න පෞරුෂයත් එක්ක අරක යටපත් වෙනවා. අර තිබිච්ච වෘත්තිය සහ සුදුසුකම් ඔක්කොම යටපත් වෙනවා. අපිට හිතා ගන්න බැරි වෙනවා එයා විද්‍යාවේදී උපාධියද එයාට ආචාර්ය උපාධිය තියෙන මොකද මේ වෙන නම හදගම. හොඳම උදාහරණේ ස්ටැටිස්ටිෂියන් අපි දෙන්න එකට බුන්කාර සම්මානය ගත්තා සොක හදගම. මේ දැන් මම හිතන්නේ නියෝජ්‍ය අධිපති මහ බැංකුවේ කවදා හරි අධිපති වේවා. සංඛ්‍යා ලේඛනඥ. අධිපති වෙයි කියලා සංඛ්‍යා ලේඛනඥ. හරි සංඛ්‍යා ලේඛනඥ මේ එතකොට ස්ටැටිස්ටිෂියන් කෙනෙක් ගැන අපි කතා කරන්නේ නැහැ හඳගමගේ සිනමා නිර්මාණ. මට තව අපිට වෙච්ච හාස්‍යජනක සිදුවීමකුත් මම කියන. ජපානයේ බුන්කා සම්මාන උළෙලේදී ඒගොල්ලෝ නිර්ණායක දෙනවා මේව ඇඳගෙන ඉන්න කියලා. මේ රත්නශ්‍රී මහත්තයාට මං ටයි කෝට් ඇඳෙව්වා. මං කෝ මේක ඇඳගෙන යව අපිට සම්මාන ලැබෙන ගන්න. ඒක බොහොම අකමැත්තෙන් ඇන්ති. හදගම සූරීන් ආවේ අර සුපුරුදු පරිදි ෂර්ට් එක උඩට නවාගෙන තමාලේ අද හොයද දාගෙන මට මතක හැටියට. හරි. ඉතින් සම්මාන නොදී එරියනේ නොදුන්නොත් මං යනවා ගාමිණී ඒ මිනිස්සුගේ අනන්‍යතාවය. දැන් මහාචාර්ය ධම්මික ගංගානාථගේ අනන්‍යතාවයක් තිබුණා. දිවංගත අපේ මිත්‍රයා ප්‍රිය මිත්‍රයාගේ. ඇට මාල ගොඩාක් දාගෙන එනවා. හරි එතුමාට විද්‍යාව මේ එතුමාට හරි ලස්සනට පාරිසරික විෂයන් පිළිබඳ වර ඒක නම් ටිකක් විශේෂ සමානුග අපිට සම්පූර්ණයෙන් පටහැනි විෂයකට ගමන් කරන්න පුළුවන්. ඇයි බැරි? සත්ත්ව විද්‍යාඥයෙකුට පුළුවන් කලාකාරයෙක් වෙන්න. කලාකාරයෙකුට පුළුවන් සත්ත්ව විද්‍යාව විහු විද්‍යාව ගැන හදාරලා ඩාවින්සිගේ නෝට්ස් හොඳම උදාහරණය. ඩාවින්සිනේ ප්‍රධාන ඔබතුමා ලියලා තියෙන ප්‍රකටම මේ කැලුම් ලියලා තියෙන හරිම ලස්සන ආටිකල් එකක්. ඩාවින්සි තමයි පළවෙනි විහු විද්‍යාඥයා. මිනි ගෙනිහිල්ලා තියලා කපලා ඇඳලා අද මේ මොකද්ද ඔයකට කියන ඉංග්‍රීසි නම මේ ව්‍යුහ විද්‍යාවට අද වෛද්‍ය විද්‍යාවේ වෛද්‍ය විද්‍යාවේ අපිට උගන්වනවා. මේ වෛද්‍ය විද්‍යාඥයෝ මතවට කාන්තා ගර්භාෂය පරීක්ෂා කරේ ඩාවින්සි. ලෙනාඩෝ ඩාවින්සි. ඩාවින්සි කියන්නේ අමුතු අපූර්ව මිනි හොරෙන් ගෙනිහිල්ලා කපලා බලලා අඳිනවා. ඇඳලා කටුසන අය ගැන කැලුම් මනා ඉතා සුන්දර මන්දන එක කවුචර් පරිශීලනය කරාද කියලා මම ඒකත් කිව්වා. මම ඩාවින්සි කෝඩ් එකත් කිව්වා. එතකොට ඒ අපූර්ව පුජ්‍යල ඒගොල්ලෝ අර සීමා මායිම පැනලා ගියපු අය. සීමා මායිම පැනලා ගියේ. ඒ සීමා මායිම අතික්‍රමණය කියලා යුතුයි. අබිනිෂ්ක්‍රමණය කියලා යුතුයි. මා දකින්නේ සහ අවසාන කරන්න ඉස්සෙල්ලා මට විනාඩියක් දෙන්න. නිතරම මේ චින්තනයේ තියෙන අය නොදුටු දේ දැකපු අය. seen the unseen කියන තියරි එකේ හිටපු අය. seen the unseen කියන තියරි එකේ ඉන්න අය තමයි ලෝකෙට අලුත් නිර්මාණ බිහි කරේ, ලෝකෙට අලුත් දර්ශන බිහි කරේ. ඔබතුමාද කොහෙද කිව්වා බාතියම කිව්වා බුද්ධත්වයේ. seen the unseen. දැන්නේ අපි බුද්ධ කියලා කෙනෙක් දන්නේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ දැන්නේ. මේ සිද්ධාර්ථ කුමාරයා seen the unseen නොදුටු දේ දැකලා යනවා ඔක්කොම අතහැරලා. seen the unseen අයින්ස්ටයින් MC වර්ගයනේ මේ සාපේක්ෂතා seen the unseen මේ සියලුම දේවල් seen the unseen නොදුටු දේ දැකපු මිනිස්සු තමයි මුලදී ගැරහුම් වින්දත් ලෝකේ වෙනස් කරේ. ලෝකයට අපූර්ව නිර්මාණ කරේ. මේ චින්තන රටාවත් එහෙමයි. මේ නොදුටු දේ දැකපු මිනිස්සු අමුතු විදියකට කරපු නිර්මාණ ඉරණම වෙනස් කිරීමේ කලාව විද්‍යාව කලාව කරා මෙතුමා. මෙතුමාගේ YouTube. ඒවා ඉතින් අනුකාරක කළා හරියන්නේ අනුකරණය කළා හරියන්නේ. ඒක හරියන්නේ. අනුකරණය වහම හඳුනා ගන්නවා. ඉතින් ඒක නිසා මේ තේමාව තුළ තියෙන්න ඕන නිර්මාණ තුළ නොදුටු දේ දැකීම seen the unseen. හොඳයි. බාති අපි මේ ඔබේ කොටසේ අවසානයේ හොයාගන්න දැන් ඇත්තටම මේ හරි සාහිත්‍යකරණය සාහිත්‍ය පරිශීලනය කියන විෂය නැතිම කෙනෙක්. හැබැයි ඔහුට පුළුවන්කම තියෙනව නේද මේ අභිප්‍රේරණ පොත්තකින් පටන් ගන්න. දැන් මහින්ද ප්‍රසාද් මස්සිඹුලගේ වෙන්නට පුළුවන්, ජයසේන ජයකොඩි මහත්මයා වෙන්න පුළුවන්, පාවුලෝ කොයියෝ වෙන්න පුළුවන්, එතකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ලියවිල්ලක් වෙන්න පුළුවන්. එහෙම කියවන්න තරම් සාහිත්‍යයට ළඟ නොවන කෙනෙක්ට වුණත් පුළුවන්කම තියෙනව නේද මෙතනින් පටන් ගන්න. ඔව් වජිර මෙහෙමයි. දැන් අපි කියනවානේ සාමාන්‍යයෙන් මම හිතන්නේ self help එහෙම නැත්නම් අභිප්‍රේරණය. එහෙම නැත්නම් ඔය
ඔය කියන කලාව ඇතුළේ ශානරය ඇතුළේ තියෙන පොත්වල මම හැම විටම විශ්වාස කරන දෙයක් තියෙනවා. අපි කඳු පාමුල ඉන්නකොට අපේ ලෝකයේ ලොකුවට පේන්නේ නැහැ. කන්දේ කාලක් නැග්ගොත් පාමුල ඉන්නකොට වඩා ටිකක් පේන්න පටන් ගන්නවා. මැදක් යනකොට තව ටිකක් වැඩිපුර පේනවා. කඳු මුදුනේදී තමයි හතර වටම හරියට පේන්න ලෝකය පේන්න පටන් ගන්න. එතකොට මේක කියවන කෙනා ඇත්තටම මේ තමන්ගේ ලෝකය හොයනවට වඩා තමන්ව හොයාගන්න පුළුවන් නම් ඒ තමන් හොයාගත්තට පස්සේ යාට ලෝකයක් පේන්න පටන් ගන්න. ඒ නිසා මිනිස්සු self help පොතක් කියවලා එහෙම නැත්නම් අභිප්‍රේරණයට අදාළ පොතක් කියවලා කැලුම් වැලිගම මහත්මයාගේ පොතක් කියවලා මේ අපේ විතාන මහත්මයාගේ පොතක් කියවලා මම කියන්නේ ඒගොල්ලන්ගේ ලෝකය නෙමෙයි හොයාගන්න ඕනේ. තමන්වයි හොයාගත යුතු තියෙන්නේ. තමන් විසින් ඊට පස්සේ තමන්ගේ ලෝකය නිර්මාණය කරගන්න. ඒ කියන්නේ ඔබ බලන්න ලෝකයේ ඉන්න ගොඩක් මේ අපි ගත්තොත් මිල මුදලින් ආඩ්‍ය වෙන මිනිස්සු උනත් නිකන් ජීවිතේ වෙනස්ම රසයක් හොයාගෙන යන මිනිස්සු උනත් ඒගොල්ලෝ අර අනික් මිනිස්සුන්ට වඩා වෙනස්. මොකද ඒගොල්ලෝ විවිධ ශේෂ්ත්‍රයන් එක්ක ටච් වෙනවා හැමතිස්සෙම. ඇවිදින්න, මිතුරන් එක්ක විඳින්න. දැන් උදාහරණයක් විදිහට ජැක්මා ගන්නකො. ජැක්මා කියන එක දෙයක් තමයි අවුරුදු 50න් පස්සේ අත් දෙක මෙහෙම පිටිපස්සේ තියාගෙන බීච් එකේ ඉඳන් කකුල වනවන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනි කියලා. ඒ කියන්නේ එයා විවිධ අවදීන් වලට බෙදනවා ජීවිතේ. ඒ කියන්නේ අපි විවිධ තැන් ටච් කරන්න ඕනේ අපේ ලයිෆ් එක ඇතුලේ. අපි විඳින්න ඕනේ අපේ ලයිෆ් එක ඇතුලේ. හැබැයි ඒකට ඕන කරන මඟ පෙන්වීම. ඒ කියන්නේ තමන් ඇතුලේ ඉන්න තමන් හොයා ගැනීම කියන කාරණාව. මේ මෙතුමා හරි ලස්සනට කිව්වා සීන් ඩන් සීන් කියලා. ඒ කියන්නේ තමන් ඇතුලේ ඉන්න තමන් කවුද කියලා හොයාගන්න එක. ඒක කරන්න ඕනේ. දැන් වජිර දන්නවා මම මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරපු කෙනෙක්. එතකොට මම ඉස්සර මම එක්තරා ආයතනයක් ඇතුලේ ඉන්නකොට මම මේ දේ කරනකොට මගෙන් ඒ ආයතනයේ කලමනාකාර තනතුරක හිටපු කෙනෙක් අහලා දෙනවා ඔයාට ඔකෙන් මොනවද ලැබෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ඒ කාලේ මම මේ විෂයට හරීම ආධුනිකයෙක්, නවකෙක්. එතකොට මගේ තාත්තා අහලා තියෙනවා වලලේ රත්නායක විද්‍යාලය ලංකාවේ ප්‍රධානම ක්‍රීඩා පාසල. ඕකේ ගිහිල්ලා වැඩ කරද්දී ඔයාට මොනවද ලැබෙන්නේ කියලා. ඇත්තටම ලැබිච්ච දෙයක් නැහැ කලුම්. ඒ කියන්නේ ලැබිච්ච දෙයක් නැහැ කියලා කියන්නේ මිල මුදල් පැත්තෙන් ලැබිච්ච දෙයක් නැහැ. හැබැයි කැලුම් කිව්ව එක්තරා තැනකදී මං හරි සතුටුයි ඒකට 2008 අවුරුද්දේ කැලුම් හිතුවා කියලා මම දවසක මෙන්න මේ පුද්ගලයාව නිර්මාණය කරගන්නවා කියලා. දැන් මිනිස්සෙක්ට තමන්ගේ ජීවිතේ හදා ගන්නවා නම් සාහිත්‍ය නිර්මාණයේදී අපි කතා කරනවානේ මිනිහෙකුට ප්‍රතිභාවක් තියෙන්න ඕනේ කියලා ගාමිණී මහත්මිය. ප්‍රතිභාවක් තියෙනවා. ප්‍රතිභාව කියන්නේ අපූර්ව පෙර නොව විරෝධී. ඔකම කියනෝනේ අපූර්ව වස්තු නිර්මාණක්ෂම තත්සාවේසු රසාවේශ වෛශාරද්ද නිර්මාණක්ෂමත්ත ප්‍රඥා විශේෂෝ ප්‍රතිභාව. මේක ප්‍රඥාවක් වෙන්නේ කොහොමද? ප්‍රඥාවක් වෙන්නේ අර චුල්ල සිතානන්ගේ කතාව හිතන්නකෝ. මේකුණක් දැක්ක අනික් මිනිස්සු දැකපු දෙයමයි දැක්කේ. හැබැයි පෙර නොවූ විරු විදිහට හිතුවා. ඒ නිසා එයා 80 කෙලක් දැනති පුද්ගලයෙක් බවට පත් වුණා. දැන් කැලුම් හිතන්නකෝ 2008 පළවෙනි වසරේ සිසුවෙක් විශ්වවිද්‍යාලේ. හැබැයි එයා අද මෙතනට එන එක දැකලා තියෙනවා සහ ඊට පස්සේ ඒකට ගමන් මඟ පෙනිලා තියෙනවා. අනිත් ඒ බාතේ පළවෙනි වසරේ සිසුව තව සමකාලීන කී දෙනෙක් ඇද්ද තාම? ඇද්ද මම ඒකයි කියන්නේ. දැන් අර ඉගෙනීමේදී හරි ලස්සන කතාවක් තියෙනවා ගාමිණී මහත්තයා මම ඉක්මනින් අවසන් කරන්නම්. ඉගෙනීමේදී සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා කාකචේෂ්ඨා බකෝදයානම් ශ්වාන නිද්‍රා තතයිවච අල්පහාරී ගෘහත්‍යාගී විද්‍යාර්ථී පංච ලක්ෂණම් කියලා. මේක හොයාගෙන බලන්න. මේ මම පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගහගන්න මගේ YouTube channel එකේ තියෙනවා. ඒ කියන්නේ කාකචේෂ්ඨාවේ කියවෙන්නේ කපුටෙක් වගේ අදිෂ්ඨානශීලී වෙන්න කියලා. කපුටෙක් වගේ අදිෂ්ඨානශීලී වෙන්නේ කොහොමද? අර ඔබට මතක ඇති නියම් කාල සීමාවක කපුට දකිනවා බඳුන පතුලේ තියෙනවා වතුර. එතකොට දැන් අපේ ජීවිතේට සම කරගත්තොත් මම කපුටෙක් නම් මට අවශ්‍ය දේ තියෙන්නේ පතුලේ. මට ඕන දේ. හැබැයි ඒක උඩට ගන්න ඕනේ. ගන්නෙ කොහොමද? ගල් ගෙනල්ලා දාන්න ඕනේ. process එක දකින්න ඕනේ. ක්‍රියාවලිය දකින්න ඕනේ. ක්‍රියාවලිය පටන් ගත්තට මදි. පියාපත් රිදෙන්න පුළුවන් ගල් ගේනකොට හැමතිස්සෙම මේක කන්සිස්ටන්සි මං කිය ෆ්‍රීකවන්සි ඒ කියන්නේ කන්සිස්ටන්සි තියෙන්න ඕනේ. අඛණ්ඩතාවය පවත්වා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මග නැවැත්තුවොත් වතුර ටික උඩට ගන්න බෑ. හැබැයි ඔය කියන කාරණා තුනම ඔය self help ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ පෙන්නනවා කොතනද මේක තියෙන්නේ කියලා. ඔබ ඉන්න තැන කොතනද කියලා පෙන්නනවා. දෙවනුව ඒක උඩට ගන්න නම් මොනවද කළ යුත්තේ කියන එක ඇතුලේ පෙන්නනවා. සහ ඒකේ අඛණ්ඩතාවයේ අගය ගැන කතා කරනවා. ඒ නිසා මේ කවුරු හරි හිතනවා නම් මොටිවේෂන් එහෙම නැත්නම් මේ ධනාත්මක චින්තනය කියලා කියන්නේ මේ උදේ හිතලා දවල් අතාරින්න ඕන එකක් කියලා. එහෙම කෙනෙක්ට මං හිතන්නේ නැහැ දියුණුවට යන්න පුළුවන් වෙවි කියලා. එහෙම වෙන්නේ නැහැ. දැන් කැලුම් එක තැනකදී කිව්වා මේ සුදුසුකම් හදාගන්න ඕනේ අල්කෙමිස්ට් ලිව් කොහොමද මේ දේවල් ගැන කිව්වා. වජිර විශ්වාස කරන්න මම වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ මං ගැන ආත්ම වර්ණාවක් නෙමෙයි
අවුරුදු 79ක් දිනන්න බැරි වෙච්ච යුද හමුදා මල්ලපොර කණ්ඩායම ආරක්ෂක සේවා තරඟාවලිය දින්නේ මාත් එක්ක වැඩ කරාට පස්සේ ලේෂර් ලයින් වොලිබෝල් කණ්ඩායම MS එකේ ඒගොල්ලෝ කටුනායක ඒගොල්ලෝ ඉතිහාසයේ පළවෙනි වතාවට පස්වෙනි තැනින් උඩට ඇවිල්ලා පළවෙනිම තරඟාවලියේදීම ශූරතාවය දිනනවා වොලිබෝල්. ඉතිහාසයේ පළවෙනි වතාවට යුද හමුදා ජූඩෝ කණ්ඩායම ආරක්ෂක සේවා දිනනවා. මීටර 100 200 ශ්‍රී ලංකා වාර්තා දෙක වැටෙනවා. ආසියානු ශූරතාවේ කනිෂ්ඨ 2012 අපිට තිබුණ නැති රන් පදක්කමක්. අවසන් මහා තරඟයට යනකොට දුලාජ් තමන්ගේ ටයිමින් වලින් 4 වෙනියා. බයි ෆයිනල් එකේ තමන්ගේ පර්සනල් බෙස්ට් දුවලා රන් පදක්කම ලංකාවට දෙනවා. මම ඔය කිසිවක් කළේ අදටත් මට ස්පෝර්ට් සයිකොලොජි සම්බන්ධව ඇකඩමිකල් ක්වොලිෆිකේෂන් එකක් නැහැ. මම ඒක කියන්නේ මේ ඒක කියන්නේ මං යම් කිසි විදිහක ආඩම්බරයකින්. මොකද හේතුව බුදුහාමුදුරුවෝ බුදු වුණා කියලා කවුරුත් සර්ටිෆිකේට් දුන්නේ නැහැ නේ. එතකොට මං කියන්නේ අපිට පුළුවන් ජීවිතේ ඇයි මම කියන්නේ කැලුම් කියපු කාරණාවට මං 100%ක් එකගයි. එක්ක ඇකඩමිකල් ක්වොලිෆිකේෂන් එකක් හැදෙන්න ඕනි. දෙවනුව ලෝකෙ පිළිගත්ත සම්ප්‍රදායක් තියෙන ඔබ ඇප්ලිකේෂන් එකක් දානකොට රාජ්‍ය උසස් වීමක් ගන්නකොට රාජ්‍යංශයේ පෞද්ගලික අංශය ඒගොල්ලෝ එක ටර්ම් එකක් දාලා දෙනවා. මොකක්ද ටර්ම් එක? මෙන්න මේ උපාධි සහතිකය හෝ මෙන්න මෙච්චර කාලයක පළපුරුද්දක් තියෙනවා නම් ඇකඩමික් ක්වොලිෆිකේෂන් ඊක්වල් වෙනවා තමන්ගේ එක්ස්පීරියන්ස් වලට. අඩුම තරමේ ඒක හරි හදාගන්න තමන්ට පුළුවන්කම තියෙන්න ඕනේ. මම විශ්වාස කරනවා ඔන්න ඕකත් කරන්න පුළුවන් කියලා ඔය පොත් වලින් පෙන්නනවා. ඒ කියන්නේ මේ ලෝකේ දිනපු මිනිස්සු ගත්තොත් කැලුම් එකඟ වෙයි මේ ලෝකේ ජයග්‍රහණය කරපු දිනපු ඒ වගේම සාර්ථකත්වයට පත් වෙච්ච ලෝකේ ඉන්න টොප්ම බිලියනර්ස්ලා 10 දෙනා ගන්නකෝ. ඕකෙන් බහුතරයක් ඩ්‍රොප් අවුට්ස් යුනිවර්සිටි. එතකොට මම කියන්නේ මට කියන්න තියෙන දේ තමයි අවසානයේ ඔබගේ ලෝකය මොකක්ද කියන ප්‍රමාණය ඔබ හරියටම දන්නේ නැහැ. හැබැයි ඒක ඒ ලෝකයට රිංගන්න පුළුවන් තැනක් මේ පොතක් ඇතුලේ හොයාගන්න පුළුවන්. මම කියන්නේ ඒක සමහර විට සම්පූර්ණ පොතක් කියවපුවම ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක තනි වාක්‍යයක් ඇතුලේ ගැබ් වෙලා තියෙන දෙයක් වෙන්නත් පුළුවන්. මෙතුමගේ මේ නොහඳුනන ලින්කන් කියවද්දී මම ඇත්තටම යම්කිසි තැන්වලදී මං පිරිමියෙක් හැබැයි මං ඇඬුවා වජිර. ඒ කියන්නේ මං කල්පනා කරා ලින්කන් කියන මනුස්සයා මොනතරම් දුෂ්කරතා මැද්දේ ආපු මිනිහෙක්ද. එහෙම මිනිස්සෙකුට ඇමරිකානු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ජනාධිපතිවරයා වෙන්න පුළුවන් නම් මේ අපේ ජීවිතවල වෙන දේවල් මොනවාද වජිර? ඔතන තමයි අපි කල්පනා කළ යුතු තැන. ඒ නිසා මම කියන්නේ අර බර්නඩ් ෂෝගෙන් එක්තරා අවස්ථාවකදී ඔය ඔබතුමා ලියපු පොතේ තියෙනවා. ඒ කියන්නේ Who Cries When You Dies කියන පොත ඇතුලේ ඕකේ තියෙනවා මේ බර්නඩ් ෂෝගෙන් එක්තරා තැනකදී අහනවා ඔබට නැවත වතාවක් ජීවත් වෙන්න හම්බුනොත් ඔබ මොකද්ද කරන්න කියලා. බර්නඩ් ෂෝ කියනවා මගේ බර්නඩ් ෂෝ කියන කෙනාගේ ජීවිතය ඇතුලේ මට කිසි දවසක ළඟා වෙන්න බැරි වෙච්ච හැබැයි ළඟා විය හැකිව තිබූ පුද්ගලයා වෙන්න මම මගේ ජීවිතේ පාවිච්චි කරනවා කියලා. අන්න ඒකට මේ පොත් මඟ පෙන්වනවා. මම කියන්නේ ඒක දැකලා ඒක ගන්න කියලා. යථාර්ථවාදී සිතුවිලි වලට එහෙම නැත්නම් මායා යථාර්ථවාදී සිතුවිලි වලට ගමන් කරන්න පුළුවන් නම් සාහිත්‍යකරුවන්ට මේ සිතුවිලි ඔස්සේත් ඒ යථාර්ථය කල්පනය කරන්න පුළුවන්. ඔබ කිව්වා අර තිත් ඉරිදිගේ ගිහිල්ලා චිත්‍රය හොයාගත්තා වගේ අර නොදුටු අරමුණක් හැබැයි විශ්වාසයේ අරමුණක් හදාගෙන බුද්ධත්වයට පැමිණුණා වගේ එහෙම නොදුටු අරමුණු ඔස්සේ යන්න උදව් කරන්න සමාජයට ඔබට පුළුවන්කම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි අද වැඩසටහනට සමාප්තිය හොයාගන්නවා. ස්තුතියි කැලුම් වැලිගම අපේ තරුණ දක්ෂ ලේඛකයාට යෞවනයාට ඔබේ දැනුම අපට එළිය වුණා. ඒ වගේම ගාමිණී කුමාර විතාන ප්‍රවීණයාට එතුමන්ගේ දැනුම අත්දැකීම් අපට එළිය වුණා. ඒ වගේම භාතියාර්ථ නායක ඔබේ දැනුම ඔබේ අත්දැකීම් ඔබේ ජයග්‍රහණ සමාජයට එළිය වුණා. ඉතින් ඔබ තිදෙනාටම බෙහෙවින්ම ස්තුතියි අද සාකච්ඡාවට එකතු වුණාට. ධනාත්මක සාහිත්‍ය අද අපේ මාතෘකාව බවට පත් වුණේ. පරිශීලනය කරන්න, හොයා බලන්න. සාහිත්‍යයෙන් ඔබව වෙනස් මිනිසෙක් කරන්නට පුළුවන් බව අපි කී වාසේම ඔබට එය අත්දැක බලන්නට ආරාධනා කරමින් අද ලිවිසැරි ප්‍රේමයට හමාර සටහන තියන්නට අපට අවසරයි.